පස්සේ මාගේ YouTube channel එකට මම ඔබ සියලු දෙනාම ආදරෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද මම කතා කරන්න සූදානම් වෙනවා ඊටම වැදගත් දෙයක්. ඉතින් මේ වැදගත් දේ ජීවිතේ ඊටම වාසනාවන්ත මාස 6ක් දැන් ආරම්භ වෙන්න සූදානම් වෙනවා. ඉතින් මේක ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. හොඳයි ලස්සන ග්‍රහමාරුවක් තියෙනවා මේ ළඟදී. ජුනි මාසේ 29 වෙනිදා. ඒ කියන්නේ අපි කවුරුත් බලාපොරොත්තු සැප සම්පත්නේ දියුණුවනේ. එහෙනම් දියුණුව සැප සම්පත් ඒ වගේම බලාපොරොත්තු පිරීම කියන මේ සියල්ල සාර්ථක වීම පිණිස හොඳම ග්‍රහමාරුවක් තියෙනවා. මේ ග්‍රහමාරුව පිළිබඳව මම කියන්න සූදානම් වෙන්නේ ඔබගේ හඳහනේ ඔබටම බලා ගන්න පුළුවන් විදිහට හරි ලස්සනට කියා දෙන්න. මෙන්න මේ ග්‍රහමාරුව පිළිබඳව කතා කරද්දී ධනු රාශියට සැප සම්පත් ගලා දෙන බ්‍රහස්පති තමයි ගමන් ගන්න. ඉතින් පසුගිය කාලේ මකර රාශිය නීච වෙලා හිටියා. ඉතින් නීච වෙච්ච බ්‍රහස්පති දැන් පක්ෂේස්ත්‍ර වෙනින් තමන්ගේම රාශියට ඇවිල්ලා යහපත් ගමනක් යන සූදානම් වෙනවා. මේක මාස 6ක් කෙටි කාලයක් නෙමෙයි. ඊටම දීර්ඝ කාලයක්. එhmenan මේ අවස්ථාවේදී අපි බලන්න ඕනේ අපේ ජීවිතේට මේ ආලෝකය දෙනවා. මේ ආලෝකයේ දියුණුව යහපත හරිම හොඳයි. ගව සම්පත් විදේශගත වී ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු පිවි රැකී ආරක්ෂා ඒ වගේම තමයි සමහර වෙලාවට තමන් බලාපොරොත්තු වෙන විවාහයක් කරගන්න මංගල කටයුතු පවා උදා වෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. අපි බලමු ග්‍රහය කොහොමද මේ එක එක්කෙනාගේ ග්‍රහචාරයට බලපාන්නේ කියලා. මේ ධනු රාශියට ගමන් ගන්නේ කොට උදා වෙන මහා බල යෝගයක්. ඒකට කියනවා රණහංස කියලා යෝගය. මේ පංච මහා පුරුෂ යෝග වල යෝගනේ රණහංස යෝගය. ඊටම බල සම්පන්න යෝග. මේ රණහංස යෝගය උදා වෙන්නේ ඉතින් කාගේ හරි ධනු රාශිය හිටියනම් බ්‍රහස්පති අන්න යාලටත් තියෙනවා. හැබැයි හතර කේන්ද්‍රයේ හිටියම තමයි ගොඩක් බල සම්පන්න යෝගය තුල ගව සම්පත් ලැබෙනවා. දරු සම්පත් ලැබෙනවා. ලාභ ලැබෙනවා. ආදිස්දා ලාභ ලැබෙනවා. විශේෂයෙන්ම ප්‍රඥාව, තාම ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා. ජීවිතේ සැප ලබන්න හරිම හොඳ පිළිදීමක්. ලාභ ලැබෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙන සමහර ක්‍රීඩා කරන අය ක්‍රීඩාශීලීත්වය හරිම හොඳයි. ඒ වගේම තමයි තමන් හිතන ආකාර විදේශගත වෙන බලාපොරොත්තු වෙච්ච දේ ඒකත් හොඳයි. හැබැයි උපතින් එහෙම ධනු රාශිය බ්‍රහස්පති තියෙනම් එක දවසක් හරි එක සැරයක් හරි විදේශගත වෙන්න පුළුවන් වෙනවා. රණහංස යෝගේ හංස කියලා යෝගෙත් එතනම තමයි. බ්‍රහස්පති ග්‍රහය උපතින් කාගේ හරි කේන්ද්‍රයක ධනු කියන කොටුවට ආයා ස්ථානයේ හිටියොත් එයාට මේ රණහංස යෝගෙත් හංස යෝගෙත් දෙනවා. හැබැයි ඒක හොඳ වාසනාවන්ත යෝගයක්. එතකොට ජන බලය ඔන්න මේ දවස්වල හොඳයි නේ. ජන බලය වැඩි කරන්න පුළුවන්. ඔය ඡන්දෙලන කාටේ හරි හොඳ බලයක් තමයි. මොකද බ්‍රහස්පති ධනු රාශියට හිටියෝ. ජනතාව තමයි කැමති වෙනවා. ඒ වගේම තමයි ධනතුරු ලැබෙනවා. ජන ප්‍රසාදය ලැබෙනවා. ඒ වගේම තමයි තම බලාපොරොත්තු ගරුණම්බු ලැබෙනවා. ඒ නිසා බොහෝමත්ම හොඳ කාලයක් බඩපත් වෙනවා. ඊවත් ලස්සන වෙන රූමත් වෙනවා. අර ලස්සනයි ඒගොල්ලෝ. ඒ වගේම තමයි ශරීර ශක්තිය හරිම හොඳයි. ආයුෂ බුදුම ආයුෂයක් ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙන දිගු ආයුෂක්. ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් අන්න ඒ වගේ අය. හොඳයි බ්‍රහස්පතිනේ හැම දෙයක්ම උදා කරන්නේ. එහෙමනම් අපි කතා කරන්න ඕනේ මෙන්න මේ ග්‍රහ යෝගය පිළිබඳව ඉතා බල සම්පන්න ග්‍රහ යෝගයක්නේ. මේක උදා වෙන්නේ මතක තියාගන්න ජුනි මාසේ 29 වෙනිදා තමයි ඉවරලා 30 වෙනිදා තමයි ඔන්න මකර රාශියේ හිටියේ 29 වෙනිදාකම් ඊට පස්සේ 30 වෙනිදා ඉඳලා පටන් ගන්නවා ධනු රාශිය ගමන් ගන්න. මෙහෙම ධනු රාශිය ගමන් අරගෙන ඉන්නලා 2020 නොවැම්බර් මාසේ 20 වෙනිදා දක්වා මෙන්න මේ ග්‍රහ යෝගය තිබෙනවා. එහෙමනම් මේ ග්‍රහ යෝගය පිළිබඳව අපි කවුරුත් බලන්න ඕනේ. හේතුවක් තමයි අපි බලාපොරොත්තු වෙන දේ. හැබැයි මේ කාලේ හැටියට බැලුවොත් රටටත් හොඳ වෙනවා. මොකද මේ ධනු රාශියට ආවට පස්සේ හොඳයිනේ. නිසා අපි කතා කරමු ලග්නෙට කතා කරන්න සූදානම් වෙමු. ඒ නිසා මම පැහැදිලිව කියා දෙන්නේ ඔබගේ ලග්නෙට ගමන් ගන්නකොට තියෙන ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. ඉතින් බය වෙන්න එපා. සියලු දෙනාටම සැප ලැබෙන්නේ නැහැ. අපි කරපු කුසල් අකුසල්නේ මේ ජීවිතේ හසුරවන්නේ. අඳහන කියන්නේ ඒක. අඳහනේ තියෙන්නේ තමන් කරපු පෙර කර කුසල් සහ කුසල් තමන් කරපු දේවල් වල ප්‍රමාණය බලා ගන්න, මැන ගන්න. ඕකේ තියෙන ග්‍රහයෝ තියෙන්නේ ඒකද. අපි බලමු. දැන් ඔබගේ හඳහන අතර ගන්න ඕනේ. ඔන්න දැන් මම සූදානම් වෙන්නේ කින් එකට ග්‍රහචාරය අනුව කියා දෙන්න. මම කියන්නේ හරි පැහැදිලිව සාමාන්‍ය ජ්‍යොතිෂ දාන්න ඇති ඔබටත් පුළුවනි මේක ලස්සනට බලා ගන්න. මම කොහොමත් එහෙමනේ. මම ඔයාලට පැහැදිලිව කරලා දෙන්නේ ඔබටම බලා ගන්න පුළුවන් ආකාරයට. මේෂ ලග්නයාගේ කේන්ද්‍රය අතර අරගෙන දැන් අපි බලමු කොටු 12ක් තියෙනවා. මේ කොටු 12 බ්‍රහස්පති ඉස්සලාම ඔබට ඉන්නේ කොහොමද කියලා. සුබද අසුබද කියලා බලමු. ඉතින් මේෂ ලග්න කෙනාගේ බ්‍රහස්පති දැන් මාරු වෙන්නේ හරිම හොඳ තැනට.
පූර්ව පුඤ්ඤස්ථානට 9 වෙනි කොටුවට. 9 වෙනි කොටුවට පැමිණීම මේෂ ලග්න කාටියට හරිම හොඳයි. සසරේ කුසල් උදා වෙනවා. සංසාරේ කරන ලද පින් පළ දෙන කාලේ බඩපත් වෙනවා. හරිම හොඳ කාලයක් බඩපත් වෙනවා. ඒතර මේෂ ලග්න කෙනෙකුට ඒ රාෂ්ටකක් නැහැ නේ මේ දවස්වල. ඒ නිසා මෙන්න මේ අවුරුදු මාස 6 ඉස්සරහට බොහොම හොඳයි. දියුණුව, ඒ වගේම ජන බල ප්‍රසාදය, ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු වෙන හදස දාන ලාභ ලැබීම, රැකී ආරක්ෂා ආදී කොටස් වල බලාපොරොත්තු වීම, ඒතර ගෙදර දොරේ සැනසුම, ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු වුණා නම් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න යම් දේවල් ආරම්භ කරන්න මෙන්න මේ අවස්ථාව හොඳයි. එතකොට මේ අවස්ථාවේදී මේෂ ලග්න කෙනාගේ ජීවිතයේ සමහර වෙලාවට තමන්ට චන්ද්‍ර එහෙම 10 වෙනි කොටුවේ හිටියනම් ඒගොල්ලන්ට ඒ රාෂ්ටකයක් තමයි. 9 වෙනි කොටුවේ හිටියනම් ඒගොල්ලන්ට පොඩි ඒ රාෂ්ටකයක් තියෙනවා. නමුත් ඒ රාෂ්ටකයට වඩා බ්‍රහස්පතිට බලයක් උදා වෙනවා. ඒ බ්‍රහස්පති 9 වෙනිට ආපු නිසා ඔයගොල්ලන්ට ඔන්න හොඳටම හොඳයි. මේෂ ලග්න කට්ටිය හිතා ගන්න මේ අවස්ථාවේ අලුත් දේවල් ආරම්භ කරන්න ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්නා වෙලාවක්. කායික වශයෙන් ලෙඩ රෝගයක් තිබුණා නම් පීඩාවක් තිබුණා නම් ඒගොල්ලන්ට මේ අවස්ථාවේදී ඉව නිරෝගී වෙන කාලයක් බඩපත් වෙනවා. අපි දැන් බලමු ඔබගේ කේන්ද්‍රයේ කොටු 12 බ්‍රහස්පති ඉන්න ආකාරය තමයි හොඳ සහ නරක ඇති වෙන්නේ. අපි බලන් ගමු මේෂ ලග්නේ පළවෙනි කොටු හිටනාට හරිම හොඳයි. ඒගොල්ලන්ට මිත්‍රව තමයි ඉන්නේ. ඒගොල්ලන්ට මිත්‍ර වෙන්නේ. ඒගොල්ලන්ට උපතින්ම ඒ කියන හොඳ බලයක් ඇති කරපු කට්ටිය. හොඳයි. බොහොම හොඳයි. ජීවිත සාර්ථක වෙන අතුරු කරදර බාධක නැති කරනවා. ඒගොල්ලන්ගේ මාරක බාධක පවා බින්දිනවා. ඒගොල්ලෝ එහෙම කේන්ද්‍රයක අයෙක් ඉන්නවනම් ඔබ බය වෙන්න ඔබ ජීවිත මහා අන්තරකාරී කරදර අඩු වෙනවා. දෙවෙනි කොටු හිටියනම් අන්න බොහොම පරිස්සමෙන් සතුරු වෙනවා. දෙවෙනි කොටුව කියන්නේ තමන්ගේ වාක් ශක්තිය සහ ආදායමනේ. ඒකෝර ඒවා මේ කියන්නේ තැන්පත් ධනයනේ. තැන්පත් ධනෙට ප්‍රශ්න ඇති කරනවා. නිසා පරිස්සමෙන් කොහොම නමුත් වාක් ශක්තිය හොඳ අය යහපත් වෙනවා. තුන්වෙනි කොටු හිටියනම් සතුරුේ මූඩයි. ඉතින් සතුරු කියන්නේ බ්‍රහස්පති කොහොමද තුන්වෙනිට හොඳ නැහැනේ. මොනක වෙන්දට ඒක පොඩි දෝෂ දිනවනේ. නමුත් සතුරේ මුඩයි එතෙන් සහෝදරයන්ගේ අඩුපාඩුවක් ඇති වෙනවා. සහෝදරයන්ගේ මතකයට පොඩි ගැටලු ඇති වෙනවා. නමුත් සමස්තයක් ලෙස බැලුවොත් තුන්වෙනිට බ්‍රහස්පති සාමාන්‍ය ඵල දෙන්නේ. හොඳටම දෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ඵල දෙන්නේ. ඒ වගේම තමයි අපි 4 වෙනි රාශිය හිටියනම් අන්න යාලට හොඳ අවුච්චයි. ඉතින් ඒගොල්ලන්ට හරි සතුටු වෙන්න ඕනේ. හොඳ ලස්සන ගයක් ගන්නවා හදන්න පටන් ගන්න හොඳ වෙලාව. ඒ වගේ ඉඩමක් අරම මිලදී ගන්න හොඳ වෙලාව. මේ අවස්ථාවේදී කොහොමද ඒගොල්ලන්ට ගෙවල් දොරවල් ලැබෙනවා. කොහොමද ඒගොල්ලන්ගේ ඉඩ ගණන් ලැබෙනවා. ඒගොල්ලන්ට හරි හොඳ කට්ටිය. හැබැයි හිත හරිම හොඳ කට්ටිය. මේ මිනිස් ඒ බ්‍රහස්පති 4 නම් මේෂ ලග්න කියලා හරි ගුණවත් මිනිස්සෙක්. සාර්ථක මිනිස්සෙක්. ජීවිතේ හරිම හොඳයි. ඒ වගේම තමයි 5 වෙනි කොටු හිටින අන්න මිත්‍රායි. ඒගොල්ලන්ටත් හොඳයි. ඉගෙනුම හොඳට දියුණු වෙන කට්ටිය. අධ්‍යාපනයෙන් ඉහළට යන්න පුළුවන්. සාර්ථක ගමනක් යන්න පුළුවන්. හැබැයි හොඳ දරුවෝ ලැබෙනවා. පුතු වැඩි. ඒගොල්ලන්ට දරුවෝ ලැබෙනවා පුතා වැඩි. ඒගොල්ලන්ගේ බොහොම හොඳයිනේ. ඒකෝට මේ දියුණුව ඒ දරුවන්ගේ දියුණුවත් හරිම හොඳයි. ඒ වගේම තමන් හිතන අධ්‍යාපන ලැබෙන්නේ උසස් අධ්‍යාපනයට හරි හොඳයි. ඒ නිසා ඒ වගේ බ්‍රහස්පති පහේ ඉන්නා මේෂ ලග්න කෙනාගේ අධ්‍යාපනයට හොඳයි. හැබැයි 6 වෙන්නේ ඉඳීම හොඳ නැහැ. සතුරිනේ බාඩ ටිකක් ලොකුයි. බාඩ ටිකක් පීරිච්ච පිම්බිච්ච මුදලායිලා ඉන්නේ. බාඩ ලොකු මුදලායිලා. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා බාඩේ අසනීපේම මට හේතු දෙනවා. වාතය හැමතිස්සෙම පිරීලා සතුරු කරදරලා දෙන්න පුළුවන්. හැබැයි ආගමික ස්ථානවල ගැටලු ඇති කර ගන්න පුළුවන්. ඒක පූජ්‍ය ඔය සමහර වෙලාවට දේවාල වල ගිහිල්ලා නොයක කපුවොත් එක්ක පොඩි ප්‍රශ්න ඇති කරගෙන ඕම් වෛර කරනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල්ට යන්න එපා. ඒ වගේ තමයි මතක තියාගන්න 7 සතුරුයිනේ. ඒතර 7 විවාහ ස්ථානේ. ඒතකොට ඒකෙන් වෙන්නේ මොකද? ලොකු ප්‍රශ්න ඇති කරනවා. විවාහ හැබැයි විවාහ වෙන්න හරි පරිස්සමෙන්. විවාහ වෙලා අවුරුදු 5ක විතර යනකොට තමයි කම්සප්පවා එපා කරනවා. හැබැයි යා කැමති වෙනවා පින්දහමට යන්න. නිසා ඒක පරිස්සමෙන්. නරක නැහැ. හතේ ඉන්න කෙනා හරි හොඳයිනේ. මොකද වර්ධේ බැඳෙන්නේ නැහනේ. නරක දේවල්ට යන්නේ නැහැ. ඒ නිසා යාට ඒ තත්ත්වෙන් යහපත් මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න හොඳ සමාජයේ කියන අන්නේ හොඳ මිනිසයා නමක් රැඳගෙන ඉන්නවා. පහසේ ගෘපහසේ ලක් වෙන්නේ නැහැ. හරිම හොඳයි. හත්වෙනිදීම හොඳයිනේ. සතුරු වුණාට ඒ නිසා කොහොම නමුත් අටවැන්නේදී මිත්‍රයි. අන්න ආවශ්‍ය ලැබෙනවා. පූර්ණ ආවශ්‍ය ලැබෙනවා. එන මාර්ග බාධක වලින් වැළකිනවා. ඕනෑම අවස්ථාවක ලෙඩ රෝගයක් හැදුනත් ඒක ඉක්මනින් සුව කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා යාලටත් හොඳයි. ඒ වගේ 9 වෙන්නේ නම් අන්න 9 වෙන්නේ නම් ස්වාක්සේසය. පතින් 9 නම් ඕගිදී පෙර පින්කාරයෝනේ. සසරේ කරපු පිනනේ. හැබැයි මේ ග්‍රහ අමාරුවක් දෙන්නේ උතන්ටමනේ. නිසා ඒක ඔබට හොඳයි. ඒ නිසා ඒකකින් ඔබට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ජන බලය ප්‍රසාදය දියුණුව හැම පැත්තෙන්ම සතුටු වෙන්න පුළුවන් ඔබට. ඒ නිසා ජීවිතේ සාර්ථකත්වය කරා යොමු වීම මැදවියේ සිට බබලන අය ඒගොල්ලන් දියුණු වෙන අය සාර්ථක වෙන අය ඉතාම සාර්ථක අනාගතයක් පවත්වන අය. නිසා මේ මාස 6ක් හරි හොඳයි. ඒ නිසා මතක තියාගන්න මේෂ ලග්න හරිම හොඳයි. 10 වෙනි නම්
බ්‍රහස්පති නීචයි. හැබැයි බ්‍රහස්පති නීච වීම හොඳයි. මේ කියන්නේ ලෝකෝත්තර පැත්තට පොඩ්ඩක් බර අඩුයි. ලෞකික පැත්ත අම්මෝ වැඩි. කමන්නේ. ඒක හොඳයිනේ නේද? නමුත් ඉතින් පින්හම් කරන්න ඕනේ. ඉතින් ලස්සාවක් රැකියාවක් වුණත් බොහොම හොඳින් හොන අරගෙන සල්ලි හම්බ කරලා ලස්සා ලැබෙනවා. ඉතින් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ ඒගොල්ලන්. රැකියාවකින් හොඳයි. රැකියාව ලැබීමත් සාර්ථකයි. ඒගොල්ලන්ට සාර්ථක මේ පියාගේ දේපල පොවා ලැබීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒවා ගැන පරිස්සමින් තමාට දෙනකොට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඒවා निराකරණය කර ගන්න ඕනේ. 11 හිටියොත් බ්‍රහස්පති සමපරයි. ඒගලටත් හොඳයි. ඒක ධනයෝගයක්නේ. බ්‍රහස්පතින් එක ධනයෝගයක්. ඒ නිසා ඒගොල්ලන්ට තේකෙන් සාර්ථකත්වය කරලා යොමුීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඒක 11 ඉන්න අයගේ ආදායම් මාර්ග හරිම හොඳ වෙනවා. ඒ නිසා බොහොමත් හොඳට ආදායම් ලැබීමේ මාර්ග පෑදෙනවා. 12 නම් success right. එයාටත් හරිම හොඳයි. වරදක් නැහැ. ගොඩක් දුරටම නෙමෙයි. සාමාන්‍ය සම්බරයි. ඒ නිසා ඒ තුලින් යහපත ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. වැය පක්ෂිය පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් පරිස්සමින් වැය කරන්න ඕනේ. ඒ නිසා එයාලා ගැන බොහොම කල්පනාවෙන් බුද්ධියෙන් හැබැයි ආදායම අයවැය හොඳට පරිස්සම් කරගන්න. ඒක ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා පසු කාලෙම කියන්නේ අවසාන කාලේ අපි කැමතිනේ නිරෝගී වෙන්න. අන්න යාට අවසාන කාලේ සැපවත් ඉන්න පුළුවන්. ඊළඟ භවය කරා යන්නේ පින්දහම් ටිකක් වැඩිපුර කරන්න පුළුවන් අයනේ. නිසා යාලට හොඳයි. ඒ නිසා මේෂ ලග්නෙට ඇවි පලාපල කිව්වේ. ඒ නිසා මේෂ ලග්නේ අය බොහෝම සතුටු වෙන්න ඕන කාලයක් බවයි මම මේ ගහමාරුවේදී ඔබට කියා දෙන්නේ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ අයට කොහොමද මේ බ්‍රහස්පති මාරුව තුල ප්‍රතිඵල ලැබෙන්නේ? බ්‍රහස්පති ඔබගේ එන්නේ 8 වෙනි රාශියට. 8 වෙනි රාශිය කියන්නේ අපේ ආයුෂ ගැන කියනවා, ඉතින් මාරක ගැන කියනවා, ඒ වගේම තමන්ගේ ස්වාමියාගේ දේපල ගැන කියනවා, ඒ වගේම නොඑක් විදිහේ ප්‍රශ්න තියෙනවා මෙතනදී. ඒකට 8 වෙනිට බ්‍රහස්පති ආවම හැබැයි එතන ඉන්නේ success හොඳයි. ඒ නිසා ඒ තරම් නරක නෑ. බ්‍රහස්පති ආවම හැබැයි ලෙඩක් රෝගයක් වෙලා මහා උත්පල වෙලා ඉන්න කෙනෙකුට නම් අන්න හොඳයි. නිරෝගී සුවයට හරි ඉක්මන් ලැබෙනවා. ආයුෂ ඔන්න දැන් ඉවරයි. දැන් ඔන්න ඉවරයි. වැඩි ආයුෂක් නෑ. ලෙඩ වෙලා ඉන්නේ මාරකයක් වගේ තියෙන. ඉතින් හිතාගෙන ඉන්නවා. ඔන්න ලෙඩ වෙලා හුඟක් අමාරුයි. හැබැයි එයාලට ඔන්න සුව වෙන කාලේ බෙහෙත් ඖෂධ කරාම සුව වෙනවා. ඒ වගේම තමයි ඔය තුන්ටි අමාරුව මුත්‍රාශය ප්‍රශ්න මොන හරි තිබුණා. ඒවත් ඔන්න බෙහෙත් ඖෂධ වලින් වළකින්න පුළුවන් කාලයක් බඩටපත් වෙනවා. එයාලට හොඳයි මේ කාලේ වරදක් නැහැ. නමුත් අර මහා ප්‍රබල ශක්තියක් නැහැ. අට බ්‍රහස්පති ආවම බ්‍රහස්පතිගේ හැබැයි මාර්ග බාධක වැළකෙනවා. ලොකු අපල තියෙනවා වැරගෙනවා. නැකතකුණා බ්‍රහස්පති අටේ සිද්ධි හැදුවම හැබැයි සුවනේ යහපත්නේ. ඒ වගේ ඒකින් එන මාර්ග බාධක කරදර බාධක අඩු වෙලා සිතේ සතුට ඇති වෙනවා. නමුත් මේ බ්‍රහස්පති මාරුව ඔබට අටට ආව කියලාම හොඳ නරක දෙක ලැබෙන්නේ තමන්ගේ උපතින් තිබුණ ආකාරයට. හැබැයි උපතින් සුභවාදී හිටියනම් අන්න බ්‍රහස්පති හොඳ වෙනවා. එතකොට සමහර අය ඔබගේ හදාර ඉස්සල්ලාම කියන්නම්කො අඳහන් අතර ගන්න. අතරගෙන බලන්න ඔබගේ බ්‍රහස්පති ඉන්නේ මෙන්න මේ කොටුවේ 3 4 7 8 9 11 12 කොටුව නම් ඒගොල්ලන්ට මේ ග්‍රහ මාරුව සාමාන්‍යයෙන් සිතේ සතුට තියාගන්න. අනිත් ඇයට පොඩ්ඩක් බාධක තියෙනවා. ඒ නිසා දැන් අපි කතා කරමු මෙන්න එක එක කොටුවේ ඉන්නකොට කොහොමද මේ බ්‍රහස්පති ඔබගේ කොටු 12ක් තියෙන වම් අත පැත්තට ගනින්න ඕනේ. අඳහන අතර අරගෙන බලමු. දැන් පළවෙනි කොටුවේ හිටියේ නම් මොකද සතුරුයි. බ්‍රහස්පති සතුරුයි. ඒක ටිකක් හොඳ නැහැ. සාරකවදී සුලභාවය ටික ගොඩක් මහත් වෙන්න පුළුවන්. දැඩි මහත. හරි කැතයි වගේ. මම හිතන ටිකක් මහත් වෙලා ටිකක් අමාරුයි වගේ. සමහර අයට උතන සෙන්සුරු එහෙම බලපෑමක් වුණා නම් ඉතින් එයාට එතනදී ගොඩක් ශරීර මහත් වෙන්නේ නැහැ. නමුත් බ්‍රහස්පති ලග්නයේදීම සතුරුයි. ඒක පොඩ්ඩක් කරදරයි. නමුත් කුරු රාශික බ්‍රහස්පති හිටියම සුරගුරු කියලා කියනවා. සිකුරුට අසුරගුරු කියනවා. සිකුරුට සුරගුරු තමයි බ්‍රහස්පති. මේ දෙන්න ටිකක් අර යහපත සහ අයහපත අතරේ දෝලනය වෙනවා. කොහොමද බ්‍රහස්පති වෘෂභ ලග්නේ හිටියම මහාවටම අපලයක් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කරදර තියෙනවා තමයි. නමුත් සාමාන්‍ය ප්‍රතිඵල තියෙන කාටිය. දෙවැනි හිටියොත් වෙන්නේ සතුරුයි. යාළුවට වාචික ශක්තිය වාචික ගුණය හොඳයි. නමුත් ආර්ථිකයේ තැම්පත් ධනය හිටි හැටියේ බාධක වෙනවා. සමහර වෙලට බලාපොරොත්තු නැති විදිහටම ඒවා ප්‍රශ්න වලට පැටලෙනවා. නමුත් යම් යම් ප්‍රමාණ වලින් ආදායම් වැඩි කර ගන්න පුළුවන්.
ඕන්ට වරදක් නැහැ. නමුත් සාමාන්‍ය ලෙස වැළුවොත් නම් ඒක සුබ පිහිටීමක් නෙමෙයි. ඒ වගේ තුන්වෙනි හිතීම අන්න හොඳයි උච්ච වෙලා රාජ්‍ය වෙලා ඒ බ්‍රහස්පති තුනට ඒ තරම් බලයක් නැහැ. නමුත් උච්ච වෙලා ඉඳීමේදී සහෝදරයෝ Tamanට උද්ද බලවත් සහෝදරයෝ ඉන්නවා. බලවත් වූ සහෝදරයෝ, හරි ගුණවත් වූ සහෝදරයෝ, උදව් උපකාර ගන්න පුළුවන් සහෝදරයන්ගේ සහෝදරියන්ට වඩා සහෝදරයෝ Tamanට ලැබි වෙනවා. එයාලත් ඒ හොඳ කුලපව් ඉන්න පුළුවන්. ඔබට හැබැයි සාරවත් ශක්තිය තියෙන අය. එයාලා නිරෝගී සුවය තියෙනවා. ඉතින් හොඳයි වරදක් නැහැ. එයාලට ශක්තිමත් අය. එනිසා ටිකක් දැඩි බොඩි බිල්ඩින් වගේ කරනවා බොහොම හොඳයි ඒගොල්ලන්ට. ඇඟ ශරීර වර්ධනය වෙනවා ඒගොල්ලන්ට. හොඳට හැදෙනවා. හොඳයි හතර හිටියොත් හතරේ මිත්‍රාය. අනේ යාට හොඳ ගෙවල් දොරවල් ලැබෙනවා. ඉඩකඩම් ලැබෙනවා. ඊටාත්ම මව්ගේ දේවල් ලැබීම, ඒ වගේ දේවල් ලැබෙන ඒවලට බොහොම හොඳයි. ඒ නිසා හතරේ ඉන්න අය බ්‍රහස්පති මේ ග්‍රහ මාරුවත් ඔබට වරදක් නැහැ. ඒ වගේද පහේ හිටියොත් සතුරුයි. අධ්‍යාපනයට පොඩ්ඩක් කරගෙන යනවා. අධ්‍යාපනය මුලදී හරි ලස්සනට කරගෙන යනවා. කරගෙන ගිහලා අන්න අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන වෙලාවේදී ප්‍රතිඵලය ශූන්‍ය වෙනවා. සමහර වෙලාවට හිතන්නේ තමන් හිතාගත්තු ආකාර ලැබුණ නැහැ ප්‍රතිඵලය. මේ බාධක වුණා. අන්න ඒ වගේ අය ඉන්න පරිස්සම් වෙන්න ඕනේ. දරු ලැබීමේදී පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට දරුවෝ පිළිබඳව හිතාගෙන දරුවා සමහර වෙලාවට අහිමි වෙනවා. සමහර අයට දරුවෝ නැහැ. සමහර වෙලාවට මේ දරුවෝ ලැබුණත් ඒ දරුවන්ගේ ප්‍රතිඵල අඩු වෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ ඒගොල්ලන්. හයිජු සතුරුයි කියන්නේ එයාලට පොඩ්ඩක් නරකයි. බඩ ටික ලොකු වෙලා බඩ ටිකක් හරි වාත වේදනා ඇති කරනවා. බඩේ අසනීප ඇති කරනවා. හරි දරා ගන්න බැරි විදිහට බඩ ලොකු වෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. සංසාරයෙන් එන බලපෑමන්නේ. ඉතින් ඒකත් එක්ක එයාලට සතුරු කරදර පොඩි ලෙඩ රෝග බඩේ අමාරු වේවි. ඉතින් ඒවා निराකරණය කරගන්න පුළුවන් කා වේවි. නමුත් මේ ග්‍රහමාරුවත් එක්ක පොඩ්ඩක් නරකයි. ඒ වගේම හතේ හිටියෝ මිත්‍රයි. අන්න හොඳ උසස් විවහාරයක් සිදු වෙන ඒගොල්ලන්ට. තමන්ට වඩා බුද්ධිමත් කෙනෙක් ලැබෙනවා. උගත් කෙනෙක් ලැබෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට හොඳයි සමහර වෙලාවට හොඳ යහපත් ගුණවත් ආචාර ධර්ම රකින්න තමන්ගේ ස්වාමියා ලැබෙනවා. බිරිඳ ලැබෙනවා. හරිම හොඳයි ඒගොල්ලන්ට. ඉතින් ඒවල හැබැයි ටික විවාහය පවු වෙනවා තමයි. කල්යාවි. නමුත් අර අනාචාර ලෙස හැසිරෙන්නේ නැහැ. එයාලා ගුණවත් ලෙස හැසිරෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ ජීවිතයේ සමහර වෙලාවට ඔය කාමාශාදය පිණිස බැඳීම බොහොම අඩුයි. ඉතින් ඒ වගේ අය අර කාමාශාදය වැඩි කෙනෙක් විවාහ වෙන්න හොඳ නැහැ. ඒ වගේ හොඳට බලවන විවාහ වෙන්න. නැතුණු ඉතින් පෞරුෂයට අවුල් වෙනෝනේ. ඒ නිසා ඒ ගැන මතක තියාගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට මේ ග්‍රහමාරු හොඳද? හොඳයි වරදක් නැහැ. ස්වාමියාගේ දෙවුනුව ලැබෙනවනේ. ස්වාමියාට හෝ බිරිඳට මේ ආදායම වැඩි වෙනවනේ. ඒක නිසා මේක හොඳ ගමනක්. අටේ හිටියෝ නම් අටේ හොඳයි. අටේ හිටියත් ඒත් හොඳයි. ඒගොල්ලන්ට උපතින් අටේ හිටියනම් මං කිව්වා මාර්ග බාධක වැළකිනවා, ලොකු හානිකර තත්ත්වයන් වළකිනවා, බාධක අඩු කරනවා. ඒගොල්ලන්ට ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. නවයේ හිටියෝ නීචයි. නීච වීම නරකයි අපි පුණ්‍යස්ථානේ. ඔබ පින් කරන්න පොඩක් ලැබි වුණාට හරි බෝලුවේ තියාන පින් කරන්න කියලා ඕනෑකමින් පින් කරන්න තියයි. සමහර වෙලාවට ඒකට හිත ලැබි වුණාට ඒට අවස්ථාව ලැබෙන්නේ නැහැ. යම් හේකින් ඒවට මගේ ඇරියරි යනවා. ඒ වගේ සිතේ තියෙන පින කරන්න ඕනෑ කියලා ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් පෙර පින් දින අය. ඒ නිසා 10 වෙනි හිටිය සමඵලයි. සම්පල අන රස්සාවක් ලැබෙනවා. ස්ථිර රැකියාව ලැබීමේ භාග්‍ය ලැබෙනවා. එයාලට මේ ග්‍රහමාරුවක් හොඳයි. බලාපොරොත්තු වුණු දේවල් ඉෂ්ට කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා එයාලට බාධා කරදරයක් නැතුව කොහොම හරි තමගේ ජීවිතයේ සාරි කරගන්න හැකි රැකියාවක් ලැබීමේ භාග්‍ය පහළ වෙනවා. 11 නම් ස්වක්ෂේත්‍රාන ධන යෝගයක්. එයාලට බොහොම හොඳයි. හොඳ ධන යෝගයක් ලැබෙනවා. ඒකට බලාපොරොත්තු විදියටම ධන යෝග ලැබෙනවා. ආර්ථිකයට ආදායම් මාර්ග පෑදෙනවා. ඒකට බොහොම හොඳයි. ඒගොල්ලන්ට මේ ග්‍රහමාරුවත් හොඳයි. වරදක් නැහැ. 12 හිටියත් මිත්‍රයි. උපතින් හිටියනම් මිත්‍රයි. එයාලට ඊළඟ ආත්ම භාවයට යන්න පුළුවන් පින් කරගත හැකියි. අවසාන කාලේ තමන්ට ලෙඩ ඇඳ කියන එක අහිමි වෙනවා. තමන් දන්නේ නැහැ තමන්ගේ මරණයට වීම. නිසා එයාලට ඒ වගේ කරදරයක් නැහැ. ජීවිතේ අවසාන භාගයේ බොහොම හොඳ වෙනවා. ඒ නිසා කොහොම වුණත් ඉතින් දෙවුණ පිළිබඳව පොඩි ගැටලු වෙනවා. ලොකු ධනය හොයාගෙන ඒවා කරගෙන අපහසුයි. කොහොම වුණත් ඔන්නේ තත්ත්වෙන් යන්න පුළුවන්. ඔන්න ඕකයි වෘෂභ ලග්න හිමියනි මේ තියෙන නිසා ගැටලුවක් ඇතුව මගේ මේ තිරේ දේශනාවකින් අහන්න. මම මේ පලාපර කියා දෙන්නම්. ඒක වෙන අවස්ථාවක සුදු මම ඒකට උපකාර කරන්න. හොඳයි එහෙනම්. දැන් මිථුන ලග්නය ගැන දැන් මම කතා කරන්න සූදානම් වෙන්නේ බ්‍රහස්පති ඔබගේ එන්නේ විවාහ ස්ථානයේ හෙවත් හත්වැන්නට. බ්‍රහස්පති හත්වැන්න කියන්නේ බ්‍රහස්පති මිථුන ලග්නයේ බාධක ස්ථානය.
එනිසා බාධක ග්‍රහයා හැටියට තමයි ඔබට බ්‍රහස්පති හඳුන්වන්නේ. නමුත් හත්යන්නට පැමිණීම පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. නරක නැහැ. නමුත් ඉතින් ස්වාක්ෂේත්‍ර බලයක් නේ තියෙන්නේ. ස්වාක්ෂේත්‍ර කියන්නේ තමන්ගේම ගෙදරට ආම කෙනෙක් වරදක් කරන්නේ නැහැ. ඔවුන්ට බාධක වුණාට මම පරීක්ෂණ තුල දැකලා තියෙන්නේ බාධක ග්‍රහය හැටියට සඳහන් කරාට වරදක් නැහැ මම දැකපු හැටියට මගේ පරීක්ෂණ තුල නම්. ඒ නිසා බ්‍රහස්පති 4 පැමිණීමත් හොඳයි 7 ඉඳීමත් හොඳයි වරදක් නැහැ. යහපත් විවාහ සහාතකත්වයක් වෙනවා කල්පසු වෙනවා නම් විවාහයකට මාර්ග පෑදෙනවා. ඒ වගේම තමන්ගේ බල සහසම්බන්ධතා අලුත් වෙනවා. ඒ වගේ උදව් උපකාර බලාපොරොත්තු වෙන අයට උදව් උපකාර ලැබෙනවා. එයාට හොඳයි. මේ ග්‍රහ මාරුව තුළ සමහර වෙලාවට ඔබගේ බලාපොරොත්තු වුණා නම් කාගෙන් හරි උදව්වක් ගන්න. නැත්නම් කවුරු හරි සහයෝගයක් ගන්න. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒවට හොඳයි. ඒ නිසා හවුලේ කරන කටයුතු වලට මේ දවස් හොඳයි. විවාහයක් වුණත් කමක් නැහැ. කරන්න කමක් නැහැ. කරන්න පුළුවන් වෙලාවක් බඩපත් වෙනවා. ඒවටත් යෝජනා මංගල යෝජනා ලැබෙන්න පුළුවන්. ඒවෙන් යහපත ඇති වෙන්න පුළුවන් කාලෙ බඩපත් වෙනවා. ජීවිතේ සැප සම්පත් ලබන කාලයක් බඩපත් වෙනවා. තමන්ගේ ස්වාමියාට හෝ බිරිඳට දියුණුව ලැබීමේ කාලෙ බඩපත් වෙනවා. මංග සමහර වෙලාවට කාගෙන් හරි ලැබෙන තුනක් ධනයක් තිබුණා ඒක ලැබෙන වෙලාව. මුදලක් හදලා කවුගෙන් හරි තිබුණා දැන් හවුල් ව්‍යාපාරයක් කරලා මුදලක් හදලා ගෙන්න දුන්නා ඒක ලැබෙන්න පුළුවන්. ඒගොල්ලන් උදව් උපකාර කිරීමට එනවා. තමන්ට මේ අවස්ථාවේ මේ විදිහට සැලසුම් වෙනවා. හොඳයි ඔබගේ ලග්නේ කොටියෙන් කොටියට හිටිය ආකාරය මේ ප්‍රතිඵල අඩු වැඩි වෙන්නේ. ඒ නිසා අපි බලමු ඔබගේ කේන්දරේ කොහොමද මේ බ්‍රහස්පති ඉන්නේ කියලා. ඊටපු ආකාරයට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. අපි බලමු පළවෙනි කොටුව හිටනම් අන්න පොඩ්ඩක් සතුටින් මූඩයි. එයාට ටිකක් පොඩ්ඩක් කරදර තමයි බාධකයි. ඒ තරම් සාතක නැහැ. නමුත් ලකු හානි කර තත්ත්වෙකුත් නැහැ. තමන්ට සමහර දේවල් ඉෂ්ට වෙනවා සමහර දේවල් බලාපොරොත්තු වෙන ආකාර සමපරදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. බ්‍රහස්පති ලග්නෙට ටිකක් ඇඟපත මහත් වෙන්න ගන්නවා. ශරීරය මහතයි ස්ථූලභාවය පොඩ්ඩක් වැඩි. ඒ වගේ තියෙනවා. ඒ නිසා ඒ ගැන සැකලිමත් වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රෙෂර් වගේ දේවල් ලේගමන පිළිබඳ ප්‍රශ්න ඒවත් වෙන්න පුළුවන් පොඩ්ඩක් ගැටලු තියෙනවා. ඒ වගේ දැන් දෙකේ හිටියනම් හරිම හොඳයි. ඒක උච්චයි. අන්න ධන ලාභ ලැබෙන කට්ටිය මහා ධනයක් ලැබෙන කට්ටිය. ඒගොල්ලන්ට ආර්ථිකයෙන් ඉතාම හොඳයි. සමහර වෙලට ධන ලාභ ලැබෙනවා වගේම තමයි තමන්ගේ බැංකු ගිණුම් තර වෙනවා. ඒ කියන්නේ තැම්පත් කරගන්න පුළුවන් වෙනවා. මුදල් හදා ගොඩාක් එකතු කරගන්න පුළුවන් වෙනවා. ඒගොල්ලන් වාක් ශබ්ද හරිම හොඳයි. ගුණ ධර්මාතින් වචනාතින් නම් හරිම කෙනෙක් සංසන වචන කාටවත් දුර්වල විදිහට නරක වෙතින වචන කතා කරන්නේ සමහර වෙලාවට හිත රිදවන වචන කතා කරන හරිම හොඳයි. ඒ නිසා තුන්වෙනි රාශිය හිටියම මිත්‍රයි. තුන්වෙනි රාශිය හිටියම කොහොමද බ්‍රහස්පති තුන්වෙනි රාශියට නරකයි කිව්වට තුන්වෙනි රාශියට මිත්‍රයි. ඔබට හොඳයි. නිසා සහෝදරයෝ හොඳ සහෝදරයෝ ලැබෙනවා. ඒ වගේම සහෝදර නැතත් සහෝදරයෝ වගේ අපට උදව් උපකාර කරනවා. Tamante කායික ශක්තිය, වීර්ය ශක්තිය, ශාරීරික ශක්තිය ටික ලැබීමේ හැකියාව තියෙනවා ඒගොල්ලන්ට. ඒ නිසා තමන් පොඩ්ඩක් එතන ඊටාම බලවත් වෙන්නේ තමන්ගේ සහෝදරයින් නම් සහෝදරයොත් එක්ක හොඳ සමගින් සමාදානෙන් ඉන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ කාලානුරූපව බැලුවොත් නම් කාලතාවත් අනුව සහෝදරයන්ටත් එක්ක සමගින් ඉඳීමට අඩුයි. නමුත් ඔබගේ මේකෙන් ඔබට යම් බලයක් ලැබෙනවා කියලා කියනවා. ඒ නිසා තමන්ගේ හතරවැන්න හිටිනම් අන්න මතක තියාගන්න බ්‍රහස්පති හතරේ දීපල ලැබෙන්න තිබෙන දේ නැති වෙනවා. සමහර වෙලාවට හදපුගේ විකුණන්න වෙනවා. සමහර බලාපොරොත්තු නැති විදිහට පීඩා ඇති කරනවා. චිත්ත පීඩා ඇති කරනවා. තමන් කරුණාවෙන් උදව් කරනවා. තමන් ගොඩාක්කට කරුණාවන්තයි. නමුත් මේ කරුණාව ඔබ පිටම හැරලා ඔබට දඬුවම් පවා ලැබෙන්න පුළුවන්. ඒ නිසා තමන් මතක තියාගන්න කාරක ස්වභාවයම ඔබට විරුද්ධ වෙන අවස්ථාවලටපත් වෙනවා. ඒ නිසා හතරවැනි ඉන්න අය ඉඩකඩම් දීපල පිටමද තමන් දෙසරයක් තුන්සරයක් හිටලා ඔප්පුවක් එහෙම ලියනවා නම් බොහොම බලන්න අඩුපාඩුකම් රසක් තියෙන්න පුළුවන්. සමහර ගෙදරක් දොරක් හදනවා අඩුපාඩු රසකට අහුවෙලා සිත් පීඩා ඇති වෙන්න පුළුවන්. සමහර ඉන්නගේ විකුණලා යන්න පවා ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ ග්‍රහමාරුවක් ටිකක් හොඳ නෑ කියලා මට කියන්න වෙන්නේ. ඒ නිසා පහේ හිටියනම් අන්න ඒකත් හොඳ නෑ. සතුරුයි අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට යනවා. ගිහිලි වෙලා මගදී අධ්‍යාපන ශාස්ත්‍රයේ ගිහිලා ප්‍රතිඵල නැතැන්දී අන්න ඔබ ප්‍රතිඵල අඩු වෙනවා ශූන්‍ය වෙනවා. ප්‍රතිඵලයෙන් තමයි ඕන දෙයක් ලැබුණේ නැතුව ඒ වගේ තාත දරුඵල හම් වෙනවා. දරුඵල වල පොඩි අඩුපාඩුවක් ඇති වෙනවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම්යේ දරුවෝ ලැබෙනවා. නැත්නම් ඒ දරුවෝ තමන්ට ප්‍රඥා ගෝචර නැහැ. තමන් කියන දේ අහන්නේ නැහැ. නැත්නම් තමන් හිත සතුටු වෙන්නේ නැහැ. ඒ දරුවෝ තමන්ට කීකරු නැහැ. නැත්නම් සමාජයේ පොඩි ගැටලු වලට මුහුණ දෙලා ඔබ කම්පාවට පත් වෙන දරුවෝ ලැබෙනවා. ඒ නිසා බොහොමත් දරුවෝ ලබා ගන්න නැහැ. කොහොම කල්පනාවෙන් බලන්න ඕනේ විවාහයේදී දරුපල පිළිබඳ අඩුපාඩුකම් ඇති වෙන විවාහයට. ඒ නිසා මිතුරු ලග්නේ 6 වෙනි හිටියම් මිත්‍රායි එයාට සාමාන්‍ය නරක නැහැ. සතුරන් නැහැ. සතුරන්ගෙන් කරදර නැහැ.
උන් හැම විටම ආරක්ෂා වෙනවා. ලෙඩ රෝග වලින් පීඩා වලින් මිදෙනවා. ඒගොල්ලන් ලොකු ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. ආවා සාමාන්‍ය ලෙඩක් ඒකෙන් මිදෙන්න පුළුවන් වෙනවා. හදේ හිටියම සක්සෙස්රයි ඕන්ට වරදක් නැහැ. විවාහ ටිකක් කල් යනවා තමයි සාමාන්‍යයෙන් තමයි හොඳ විවාහයක් සිදු වෙනවා. හැබැයි විවාහ වෙලා විදි කාලයක් සතුටින් කියන්නේ මේ කම්සප් සොයා යන්නේ නැහැ. ඒගොල්ලන් ටිකක් අර මේ පැත්ත අඩුයි. ඒගොල්ලන් මේ පැත්තෙන් අඩු වෙනවා. ඒ නිසා විවාහ වෙනකොට මතක තියාගන්න අධික කම්සප් අවශ්‍ය වෙන බිරිඳක් හෝ ස්වාමියෙක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්න. එහෙම වුණොත් ඔබට ජීවිතේ ගැටලු ඇති වෙනවා. ඒ ගැන මතක තියාගන්න ඕන. අටේ හිටියම නීචයි. නීච වීම නරක නැහැ. නමුත් ඔබට මාර්ග බාධක වලින් වැළකෙනවා. කොහොම නමුත් ඔබට මහා මාර්ගයක් කරදරයක් එන්නේ නැහැ. ආයුෂ බලය ඔබට තීව්‍ර කරනවා. වරදක් නැහැ. නමුත් ඔබ මතක තියාගන්න ඕනේ තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය පොඩි කරදර බාධක වලට පත් වෙනවා. තමන්ගේ නම රැකගෙන නම්බුව තියාගෙන කටයුතු කරන මතක තියාගන්න ඕනේ. නවවැනි හිටියොත් හරිම හොඳයි. පෙර පින තියෙන දර පූර්ණ පුණ්‍ය ස්ථානේ නවවැන්න. එතෙන්දී සමඵලයි සමදායක තියෙනවා. එනිසා පෙර පින උදා වෙනවා. ඔබ පුණ්‍ය ශක්තියේ බලමහිමය තුළම ජීවිතේ ජය ගැනීමේ හැකියාව තියෙනවා. ඕන්ට හොඳ කාලයක් බවට පත්වීම මේ ග්‍රහ මාරුවේදී සිදු වෙනවා. ඒ වගේම තමයි 10 වෙනි හිටියම හරිම හොඳයි. හොඳ රස්සාවල් වල ස්වක්සේස්රය එතෙන්දී අන්න එහෙනම් ඕන්ට හොඳ රස්සාවක් ස්ථිර වශයෙන්ම ලැබෙනවා. ඔවුන්ගේ ධනෙ රැස් කරගන්නේ ඔබේ හැකියාවෙන්මයි කියන්නේ ඔබගේ රක්ෂාවෙන්මයි කවුරුවත් දෙන්නේ නැහැ. නමුත් ඔබ හාදි හම්බ කරන ධනෙ තුළ ඔබට යම් දෙයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රැකියාවක් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කාලේ රැකියාව නැතුව හිටිනම් මේ ග්‍රහ මාරුවත් එක්ක යම් සැනසීමක් ලැබීමේ කාගේ උදව්වක් උපකාරයක් අපිට රැකියාව ලැබීම කියන එක සදෙනවා ලැබෙනවා. ඒ නිසා 11 වැනි මිත්‍රයි මිත්‍ර වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න හොඳයි ආදායම් මාර්ග තර වෙනවා. යහපත් වෙනවා. ඒගොල්ලන්ට කරන්නා වූ දේවල් ප්‍රතිඵල ලැබෙනවා. යහපත් උචිත ගත කිරීමේ හැකියාව ලැබෙනවා. දියුණුව ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්ථිරයි ආදායම් ස්ථිරයි. ඒ වගේම මැදිවීම පසු දීර්ඝ වශයෙන් දියුණු වීමේ හැකියාව ලබා දෙනවා. අවසාන කාලේ සතුටින් තමන්ගේ ආදායම් මාර්ග දිහා බලලා සතුට වෙන්න පුළුවන් මාර්ග පෑදලා තිබෙනවා. එනිසා ඒගොල්ලෝ හොඳ යහපත් තත්ත්වයෙන් තමයි තියෙන්නේ. 12 වෙනි නම් විශේෂ සතුටේ ඒගොල්ලන්ට බොහොම පරිස්සම් වෙන්න ඕනේ. 12 වෙනි දීම ඒ තරම් සුබ නැහැ. අවසාන කාලේ පුඩම් ඉමත් වෙලා කටයුතු කරන ලෙඩ රෝග පීඩා, ඒ වගේම ටිකක් චිත්ත පීඩාවට ලක් වෙන අය. නිසා තමන්ගේ වැඩියෙන් පින් කරන්න යොමු වෙන්නේ කියලා මම ඉල්ලනවා. පින දහම සිතෙම වෙන්නේ ඒ තුලින් සාහනය ලබා ගන්න පුළුවන්. ඔබට පුළුවනි ඔබගේ මේ ග්‍රහචාරය පිළිබඳ අඩුපාඩුවක් තියෙනවා නම් Tamanට දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් තිරේ දිසින අංකයෙන් අහලා මගෙන් ඒ තොරතුරු අහගන්න පුළුවන්. මම ඒකට අවස්ථාවකට ලබා දෙනවා. කාටක ලග්නය. කාටක ලග්නයේ අයට බ්‍රහස්පතිගේ මාරුව කොහොමද අපි කතා කරමු. කටක ලග්නයට 6 වෙනිට තමයි පැමිණෙන්නේ. 6 වෙනි කොටුවට. 6 වෙනි කොටුව කියන්නේ ලෙඩ රෝග ස්ථානය සහ සතුරු ස්ථානය තමයි කියලා සඳහන් වෙන්නේ. ඒ ස්ථානයේදී උපපීඩක ස්ථානයේ හැටියට බලපානවා. ඒ නිසා එතනදී බලපානා වූ දේවල් තමයි සමහර වෙලාවට සතුරන් මර්ධනය වීම, සතුරන්ගෙන් තියෙනා පීඩා අඩු වීම, සමන්ට ලෙඩ රෝග තිබුණා නම් ඒක අඩු වීම, නිරෝගී සුවය සම්පත ලැබීම, තමන් බලාපොරොත්තු වෙන ආකාරයට වෙනදාට වඩා සුව සම්පත් වූ ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබීම, පිටියාගෙන් කරදරයක් නැති වෙන. ඒ ටික ලැබෙනවා. මේ කාලේ හරිම හොඳ බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම ටික කාලයක් බෙහෙත් ඖෂධ ගත්තා නම් ඒගොල්ලන්ට සුව වෙන්න මෙන්න මේ කාලය හොඳයි. නා 6 වෙනි සක්සස් රැනේ. ඒ නිසා හැබැයි 6 වෙනි ඉන්න අයටත් හොඳයි බ්‍රහස්පති උපතින්. ඒ නිසා මේක නරක හමාරුවක් නෙමෙයි. කටක ලග්නෙට අපි බලමු හඳහන අරගෙන කොහොමද අපේ කටක ලග්නයට බලපාන්නේ කියලා. කොටුවෙන් බලමු. වම්මත පැත්තට ගෙනගෙන යන්න. එතකොට පුළුවන් 1 2 3 කියලා තියෙනවා. කොටුවෙන් කොටුව අපි බලමු. පළවෙනි කොටුව කඩක ලග්නේ. එතන උච්චයි. ඒලම් හරිම හොඳ මිනිස්සුયો. යාලා හරිම හොඳ ගුණ ආධර්ම රකින්න අය. ඒ වගේම මහා බාධක කරදර නැහැ. එයාලා පින්පැතට බලයි. ගුණ ධර්ම රකින්නවා. ඒ වගේ දියුණුවයි ඒ වගේම ලැබෙන අය. ජීවිතේ සාර්ථක ස්වභාවයක් ඇති කරන අය. ඒ වගේම එයාලට මාර්ග බාධක කරදර බාධක නැහැ. හැබැයි ගුඩා දුරට ලෞකික පැත්ත තමන්ට වඩා ලෝකෝත්තර පැත්ත හිත දුන කට්ටිය. හරිම පින් දහම් කරන අය. මේ ලස්සන ශරීරයක් තියෙනවා. ඒ වගේ ටිකක් කෙට්ටු වෙන්නේ ශරීරය හොඳ පිළිපුන් ශරීරයක් පිරෙනවා ඒගොල්ලන්ට. හොඳ අය. ඒ වගේ දෙවෙනි හිටියොත් අන්න ගුණ ධර්ම අතින් සාර්ථකයි, වචන අතින් හරිම ගුණ ධර්මයි, කාගේවත් ඉත්‍රිද්දවන්නේ නැහැ. ඔහුන් කතා කරද්දී හරිම යහපත් ගුණවත් වූ වචන කතා කරනවා. ස්වභාවිකව බැලුවොත් හරිම යහපත් අය. ආර්ථික අතින් සාර්ථකව බැංකු ගුණම් තර වෙනවා. තමන්ට ජීවිතේ කොහොමද තමන්ගේ දියුණුව ලැබෙන අය, ආර්ථික අතින් සාර්ථක වෙන අය කොහොමද ඒක ඒවලට හරිම හොඳයි. ඒ නිසා මේ ග්‍රහ මාරුව තුලත් ඔබට තව තවත් යහපත ඇති වෙනවා, සාර්ථක වෙනවා. ඒ වගේම සතුරු කරදර තිබුණා නම් ඒව නැති වෙමින් ඔබගේ බලාපොරොත්තු වෙන්න කාලෙකට වෙනවා. අන්න තුනේදී නම් හොඳ නෑ සතුරුයි. සතුරු වුණාට පස්සේ බ්‍රහස්පති සතුරු නම් ඒගොල්ලන්ගේ සහෝදරයෝ
සහෝදර පළ අඩුයි, සහෝදරන් සමග මතකෙතු නැති වෙනවා, සහෝදරන් සමග ඒක රාශි වෙන්න අපහසුයි, ඕන්ට ටික ටික කරදර යනවා. ඒගොල්ලන්ගේ බ්‍රහස්පති දසාවක් ලැබුවොත් පරිස්සම් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ. බ්‍රහස්පති දසාව තුළ හරිම කරදර බාධක ඇති වෙනවා. ගොඩාක් ගැටලු ඇති වෙනවා. ඒ නිසා පරිස්සම් විය යුතු අය ඒගොල්ලන්. ඒ නිසා කරගලක්ෂණේ 4 වෙනි කොටුවත් එහෙමයි. 4 සතුරුයිනේ. ඒ සතුරු නම් මොකද වෙන්නේ? ඉඩකඩම් වල ප්‍රශ්න, Tamanට යමක් කරගන්න ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි ගුණධර්ම තියෙනවා. එයාලා සිත හරි හොඳ මිනිස්සු. කතා කරනවා. මිනිස්සුන්ට උදව්පදව් කරන හරි හැමදේ. හැබැයි ඒ උදව්පදව් කිරීමම තමයි Tamanට හතුරුකම බඩටපත් වෙන්නේ. ඒ උදව් කරපු අයම තමයි ඔබේ හතුරෙක් බඩටපත් වෙන්නේ. තමන්ගේ ගොඩාක් දුරට හරිම පරිස්සම් වෙන්න ඕනේ. තමන් උදව් කරන දෙසරයක් හිතන්න මේ පුද්ගල හොඳයිද කියලා හිතන්න. නැත්තම් ඒ தත්ත්වය තියෙනවා මේ හඳහන තුල. ඒකට ඒ වගේ ගුරු හතරේ ඉන්න අයට ගුණධර්ම හොඳයි, වචන හොඳයි, හරිම හොඳයි. හැබැයි ගියා දුරක් හදාගන්න පුළුවන්. නැත්නම් අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. ඉඩකඩම් ලබා ගන්න පුළුවන්. පොඩි පොඩි අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ග්‍රහ මාරුවත් ඔබට වරදක් නැහැ, සමඵලදායකයි කියලා කියන්න වෙන්නේ. පහේ හිටියනම් අන්න කඩකලගෙන පහේ නම් මිත්‍රායි, අන්නේ අය ඉගෙන ගැනීමේ දක්ෂයෝ, අධ්‍යාපන ප්‍රඥාවන්තයෝ, ඥානශීලී අය, ඒ වගේම ඉගෙනීමෙන් ඉහළ යනවා, අධ්‍යාපන තුල හොඳ ප්‍රතිඵල ලැබෙනවා. හොඳ හරියට ඉගෙන ගන්න කාලේ බ්‍රහස්පති දසාවල බාත් ගුණොත් අවුරුදු 5දී 6දී වගේ බ්‍රහස්පති ලැබුවොත් එයාලා ඉහළටම දියුණු වෙනවා. විභාග වලින් ප්‍රමතලා විශ්වවිද්‍යාලවල යනවා. ඒ වගේම සාර්ථක වූ ජයග්‍රහ ලබා දෙනවා. ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. අනාගතය පිළිබඳව අධ්‍යාපනයේ මිහි පිටදින ඉහළම දඬ යමේ හැකියාව ඕන් සතු වෙනවා. හරිම වාසනාවන්තයි. මේ ග්‍රහ මාරුවත් උන්ට යහපතක් වෙනවා කියලා කියන්නේ. 6 වෙනි හිටනම් අන්න ඒල ස්වාක්ෂේසයි. එයාට නරක නැහැ. සතුරු මර්ධනය ඇති වෙනවා. ඒගොල්ලන්ට හරිම හොඳයි. මේ ග්‍රහ මාරුවත් හොඳයි. සහ සම්බන්ධතාවලින් උදව් උපකාර ලැබීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමන්ගේ පීඩාකාරීත්වයෙන් අඩු වෙනවා. ලෙඩ රෝග වලින් නිරෝගී සුව ලබා දෙනවා. ඒගොල්ලන්ට කාලදරයක් නැහැ. බඩ ටිකක් ලොකු වෙනවා තමයි. ඉතින් ඒක ගැන පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. වාත අමාරු, බඩේ පොඩි පොඩි දෝෂ තියෙනවා. නමුත් ඔබට මේ ග්‍රහ මාරුව තුල අසාර්ථක නැහැ. ඒ වගේම තමයි 7 වෙනි කොටු හිටින නීචයි බ්‍රහස්පති නීච වීම හොඳයි. හැබැයි මනස පරිස්සම් වෙනවා. නීච වීමේදී පරිස්සම් වෙන්න ඕනේ. විවාහයේදී පොඩි පොඩි ගැටලු ඇති වෙනවා. කාල ක්‍රියාව හොඳ නැති දේවල් සිදු වෙන්න පුළුවන්. Tamanට හම්බ වෙන කෙනා කාල ක්‍රියාව නැති කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක චිත්ත පීඩාවට ලක් වෙන්න පුළුවන්. මේ සහ සම්බන්ධතාවල, ඒ කියන්නේ සහයෝගය, ඒ කියන්නේ හවුල් ව්‍යාපාර කරන පරිස්සම් වෙන්න ඕනේ. ඒක නම් රහස් විදිහේ කුමන්ත්‍රණ වලට අසු වෙන්න පුළුවන්. ඒ වගේ තමන් ළඟම හිටපු කෙනා, තමන් එකතු වෙච්ච කෙනා, තමන් සහයෝගයෙන් වැඩ කරගෙන ආම හතුරෙන් බඩපත් වෙන්න පුළුවන්. ඒ ගැන දැනගෙන වැඩ කරන්න ඕනේ. අපි අටවැන්නට නම් අටවැන්න සම්පලයි ඔවුන්ගේ ආයුෂ වර්ධනය වෙන අය, ඒගොල්ලන්ගේ දීර්ඝ ආයුෂ ලැබෙන මාර්ග බාධක නැහැ, සුවපත් වූ මරණයක් ඇති වෙනවා. ඒගොල්ලන්ට කරදරයක් නැහැ ජීවිතේ. නවවැන්න නම් ස්වක්ෂේත්‍රය යන්න හොඳයි. පෙරපින තින අය, සංසාරේ මහා කුසල කරපු අය, ඒගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක වෙනවා, බලාපොරොත්තු වෙනවා, සිතේ සාන්තිය ඇති වෙනවා, කරන දේවල් වල ජයග්‍රහණ ලබා දෙනවා, සිත ඇති වෙනවමයි. 10 නම් හොඳ දර්ශාව ලැබෙනවා. මිත්‍රායි 10 වෙනි බ්‍රහස්පති හිටිය අයට. රැකියාව ලැබෙනවා. රැකියාව තුළ ජයග්‍රහණ ලබා දෙනවා. හොඳ රැකියාව ලබා දෙනවා. ජීවිතේ ජය ගන්න පුළුවන් අවස්ථාවන් ලැබෙනවා. මහා බලාපොරොත්තු වුණා නම් ඉහළ රක්ෂා ලැබීමේ හැකියාව, ඒ වගේම ගෞරව නම්බු ලැබීමේ හැකියාව රක්ෂාව තුළ තමන්ගේ බලාපොරොත්තු වෙනවා කියලා එක පෙන්නනවා. ඒ වගේම තමයි 11 වෙනි නම් සතුරේ අන්න ආදායම් මාර්ග වලට කරදර ඇති වෙනවා. හැබැයි හොඳට ආදායම් මාර්ගෙ පිනී ඇවිල්ලා මගදී කඩා වැටලා. සමහර වෙලාවට බලාපොරොත්තු නැති විදිහටම ඒවා තමන් පීඩාවක් වෙලා හොඳින්ම තිබුණු ව්‍යාපාරේ කඩා වැටෙනවා. අන්න එහෙනම් බ්‍රහස්පති දසාවක් આવොත් ඕන් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේ ව්‍යාපාරික කටයුතු ආදායම් මාර්ග වලට මහා බලාපොරොත්තු නැති විනාශකාරී තත්ත්ව නැතිවීමට හේතු වෙනවමයි. ඒ නිසා ඒක දැනගන්න ඕනේ. 12 හිටියත් සතුරේ අන්න අවසාන කාලේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ලෙඩ රෝග පීඩා කරදර ඒ වගේ තත්ත්ව නැතිවීමේ හැකියාව තියෙනවා. තමන් හොඳට පින් කරන්න, ඊළඟ ආත්මෙත් යහපත් තැනකට යන්න හොඳට කුසල් කරන්න ඕනේ. මොකද බ්‍රහස්පති 12 සතුරු වෙලා හිටියොත් ඕන්ට පින් දහම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. උන් ඒවට මග අරිනවා. මග ඇරීම ඔබටම විපතක් වෙනවා කියලා කියන්නේ. ඒ ගැන දැනගන්න. ඒ මම සඳහන් කළේ කටක ලග්නයේ අයටයි. කටක ලග්නයේ ඔබට යම් ගැටලුවක් තිබුණොත් ඔය තිරේ දේශනාංකයෙන් කතා කරන්න. මම ඔබට මේ පලාපල සියල්ල සාර්ථක කියා දෙන්න සූදානම් වෙනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයේ අයට පස්වැන්නට තමයි ඔන්න බ්‍රහස්පති පැමිණෙන්නේ. මේ ධනු රාශියට පැමිණෙන්නේ බ්‍රහස්පති පහන්. අන්න එයාට මෙන්න මේ කාලේ විභාග ජයග්‍රහණ ලැබීමේ හැකියාව ඉතාමත්ම ඉහළ වෙනවා.
අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට යෑමේ හැකියාව ලබා දෙනවා. මෙන්න මේ මාස නොවැම්බර් දක්වා තියෙන විභාගවල සාර්ථකත්වය ලබා ගැනීමේ හැකියාව වුන් සතු වෙනවා. ඒ වගේම පහේ යෑමත් පහේ උපදින දීමත් හරිම හොඳයි. ඉහළ අධ්‍යාපන ලැබීම, ඒ වගේම ඥාන ශක්තිය ප්‍රගුණ කිරීම, තමන්ගේ ඉහළ දිගුරුම් ලැබෙන දරුවන් ලැබීම. ඒ කියන්නේ තමන්ගේ දරුවෝ ඉහළටම යනවා. තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නා වූ නිවැරදිම ජයග්‍රහණ ඒ දෙමාපියන්ට සතුරු වෙන්න ලබා ගැනීමේ හැකියාව ඕන් සතු වෙනවා. ඒ නිසා පහේ බ්‍රහස්පති ගමන් ගැනීමෙන් මේ ගහමාරුව ඒ තාමත්ම අධ්‍යාපන ශාස්ත්‍රයටත් දරු සම්පත් වලටත් බලාපොරොත්තු වෙන අලුත් දරු සම්පතක් බලාපොරොත්තු වෙනාටත් හරිම හොඳයි. හොඳ දරුවෝ ලැබෙන වෙලාව. ඒ නිසා විවාහකාය මෙන්න මේ විශේෂම සිංහල ලග්න කෙනෙක් නම් ඔබ අන්න මේ අවස්ථාව බොහොම හොඳයි. අලුතෙන් දරුවෙක් හදන්න අන්න හොඳ වෙලාවක් බාටපත් කරගත්තොත් බොහොම හොඳ දරුවෝ ලැබෙනවායි කියලා සඳහන් කරන්නේ. හොඳයි ජ්‍යොතිෂ අනුව කියා දෙනවා නම් මෙන්න මේ කියනා වූ තත්ත්වය තුළ සිංහල ලග්න හිමියනි. ඔබත් හඳහන අතට අරගන්න පළවෙනි කොටුවේ සිට 12 වෙනි කොටුව දක්වා බ්‍රහස්පති ඉන්න ආකාරයට කොහොමද අපිට ප්‍රතිඵල ලැබෙන්නේ මේ ග්‍රහ මාරුව කොහොමදයි කියලා අපි බලමු. එවනම් පළවෙනි කොටුවේ හිටියත් හරිම හොඳයි මිත්‍රයි. මිත්‍ර වීම ශාරීරික මහත් වෙනවා. හැබැයි ස්ථූල භාවය රැකිනවා. ඒ වගේ තේජවන්ත ගතිය ඇති වෙනවා. තමන්ගේ ජීවිතේ මාර්ග බාධක වලින් වැළකිනවා. හැම කෙනෙක්ම දියුණු ලැබීමේ හැකියාව ලබා දෙනවා. තමන් යම් විදියට බැලුවොත් ඔබ ප්‍රතාපවත් කෙනෙක් බවට පත් වෙනවා. ඔවුන්ගේ ජීවිතය සාර්ථක ගමනක් ගිහිපු අය. ඒ වගේ අයට ජීවිතේ පුංචි දරුවෙකු නම් ඉදිරි අනාගත සාර්ථක වෙනවා. ඒගොල්ලන් බොහොම බලාපොරොත්තු ජීවිත ගමනක් ලැබෙනවා. ඒ වගේ දෙකේ නම් මතක සතුරුයි කියන එක හොඳ නැහැ. බ්‍රහස්පති සතුරු වීම හොඳ නැහැනේ. ඒ නිසා වාචික බලය හොඳයි. නමුත් ඔබ හොඳයි කියලා හිතන වචන වලින් අනිත් අයගේ හිතට දෙනවා. ඒක දන්නේ නැතුව සිදු වෙන දෙයක්. ඒ නිසා ඒ ගැන තමන් මතක තියාගන්න ඕනේ. හොඳ අය ඒ වගේ මුදල් හදා පිළිබඳව බැංකු තැන්පත් පිළිබඳව තර වේවි. ඉටි ගමන් නැති වෙලා ආවේ. තමන් බලාපොරොත්තු නැති විදිහට කඩා වැටේ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ නිසා තුන් වෙන්නේ නම් මොකද වෙන්නේ? සතුරුයි කියන්නේ සහෝදරයන් සමග ගැටුම් කරදර බාධක තමන් බලාපොරොත්තු නැති විදිහට ඉන්න සහෝදරයා තමන් එක හොඳ නැහැ. ඒ වගේ තත. හැබැයි තමන්ගේ කායික ශක්තිය සමහර වෙලාවට හොඳට මහත් වෙලා හිටියා. ඇඟ කෙට්ටු වෙලා යනවා. අන්න දුර වෙලා යනවා. හිතේ ගම ශරීරය දුර්වල වෙලා යනවා. කායික වශයෙන් තිබුණු තත්ත්වයට වඩා හරිම පීඩාවක්. ඇඳපු ඇඳුම අඳින්න බැරි වෙන තරම් කෙට්ටු වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් නැති වෙනවා. බ්‍රහස්පති දසාවක් කවවත් පරිස්සම් වෙන්න ඕනේ ඒගොල්ලන්. ඒ වගේම තමයි හතර වෙන්නේ නම් අන්න හොඳයි මිත්‍රයි. ඒගොල්ලන් හොඳ ගෙවල් දොරවල් හදන්න පුළුවන්. ඉඩ ගන්න ලැබෙනවා. ලස්සන ගෙවල් දොරවල් හැබැයි ගුණ යහපත් මිනිස්සු. එයාලත් එක ආශ්‍රය කරන්න බය වෙන්න එපා. ගුණ ධර්මාතින් හොඳයි. බ්‍රහස්පති හතරේ න්යාය කාටවත් මේ කෙලෙහි ගුණ නැති අය නෙමෙයි. හොඳට කෙලෙහි ගුණ තියෙනවා. සලකන්න. යාළුවා හොඳට මතක තියෙනවා තමන්ට කරපු දේ. තමන්ගේ අම්මට තාත්තට හරිම හොඳ ආදරෙන් සලකන බ්‍රහස්පති හතරේ අය තමන්ගේ ගුණ ධර්ම අතින් බොහොමත් හොඳයි. ඒ නිසා යාළුවා බොහොම හොඳයි. මෙන්න මේ නම් ලස්සන ඉඩකඩම් ලැබිලා සාර්ථක ජීවිතයක් ගත කිරීමේ හැකියාව තියෙනවා. තට්ටුකයක් හදාවි. නිසා සතුටින් ඉන්න. ඒක පහේ නම් ස්වක්ෂේත්‍රයි. අන්නේ නම් සිංහල ලග්න හිමිනේ පහේ නම් ස්වක්ෂේත්‍රයි. මේ ග්‍රහ ගමනත් ආවේ එතනටනේ. අධ්‍යාපනයට හොඳයි. දරුපල සඳහා හොඳයි. දියුණු වීම හොඳයි. අධ්‍යාපනයේ ඉහළ සඳහාට යාම සඳහා ගන්න විභාගවල සමත් වීම ලැබිලා Tamanට හිතන ආකාරයට යන්න යෑමේ හැකියාව ලැබෙනවා. බ්‍රහස්පති දසාවක් આવොත් ඒ දසාව හරියම හොඳයි ඉගෙනීම සඳහා. හය නම් නිච වීම එතන සුදුසු නැහැ. නමුත් සතුරන්ගේ රහස් කුමන්ත්‍රණයට අසු වේ බලාපොරොත්තු වෙන විදිහ ගැටලු ඇති වේවි. තමන්ගේ බඩ ටිකක් ලොකු වෙලා දරන්න බැරි විදිහට කරදර ඇති වේවි. බඩේ අසනීප ඇති වේවි. වාත වේදනා ඇති වේවි. ඒ වගේ අයට පොඩක් පරිස්සම් වෙන්න ඕනේ. හතේ නම් සමඵලදායක විවාහය ටිකක් කල් යනවා තමයි. තමන්ට සුසු විදිහේ විවාහයක් සිදු වේවි. ඉතින් ඉක්මනින් විවාහයක් සිදු වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදිහට බැලුවොත් විවාහය තුළ කම්පා වෙන්නේ නැහැ. සමහර වෙලාවට විවාහ වෙලා අවුරුදු 5ක් 6ක් යද්දී තමන් කම්සප් වලට හිත ඇදිලා යන්නේ නැහැ. පින්දහම් පැත්තට හිත ඇදිලා යන නිසා තමන්ගේ විවාහය ගැටලු හදාගන්න එපා. තමන් විවාහ වෙන කෙනා තෝරගන්න කම්සප් අධික කම්සප් කෙනෙක් තෝරගන්න එපා. එහෙම වුණොත් ඔබ පෞද්ගලික ජීවිතේ අඬදබර ගොඩාක් බඩපත් වෙනවා. ඒ ගැන මතක තියාගන්න ඕනේ. අතේ නම් ස්වක්ෂේත්‍රයි උගා පූර්ණ අවශ්‍ය ලැබෙනවා. මාර්ග බාධකයෙන් වැළකෙනවා. කියන්නේ අවසාන මරණය වෙන්නේ සුවපත් මරණයක්. සපවත් පින් මිය ගිහිල්ලා වසර ගණන් පින් ලැබෙනවා. ඒගොල්ලන්ට හරිම හොඳයි. ඒ වගේම තමයි අපි 9 වෙනි හිටිනම් 9 වෙනි මිත්‍රාය යන පෙර පින් තින අය ඒගොල්ලන්ට බොහෝම හොඳයි. ඒගොල්ලන්ගේ පින් සිදුවිලි පුරණ අය දාන දෙන්න උපකාර කරන්න පන්සල් වලට ඒ පල්ලිවල තමන් ඉන්න ආගම අනුකූලව ඒවට සිත් ඇදලා යන අය බොහොම හොඳයි. ඒගොල්ලන්ට හරිම ගුණ ධර්ම තියෙනවා. කරගුණ තියෙනවා. පින් දහම් කරන අය බොහොම හොඳයි. එයාලා ආශ්‍රය කරනත් හොඳයි.
ඒගොල්ලෝ මේ ග්‍රහ ගමනත් ඒගොල්ලන්ට බොහොම හොඳයි. 10 වෙනිනම් සතුටුයි පරිස්සම් වෙන්න. රැකී ආරක්ෂාවල ගැටලු ඇති වෙනවා. රැකී ආරක්ෂාවලදී අතුරු ප්‍රශ්න ඇති වෙනවා. Taman නොහිතපු බැලුවේ රස්සාව නෙමේ ලැබුණේ. හිතුම් දෙය නෙමේ කෙරුණේ. රස්සාවෙන් පොඩ ගැටලු ඇති වේවි. ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඒ ගැන සිහියට ගන්න ඕනේ. නිසා තමයි ආරක්ෂාවක් කරනවා නම් කරන අයත් පරිස්සම් වෙන්න ඕනේ. සමහර උසස් අයගෙන් කරදර ඇති වෙනවා. සමහර වෙලට බලාපොරොත්තු නැති විදිහට පීඩා ඇති වෙනවා. ඒ ගැන දැනගෙන වැඩ කරන්න ඕනේ. ඒ වගේ තමයි 11 වෙනි සතුරුයි මූඩයි. ඒකත් බොහොම කරදරයි. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ தත්ත්වය තුල ආදායම් මාර්ග හිරවීම ඇති වෙනවා. ආදායම් මාර්ග හිර වෙනවා. ඒ වගේ ලැබෙන මාර්ගය හදාගෙන ආපු මාර්ගය මගදී කඩා වැටෙනවා. තමන් හිතුවේ නැහැ මේක මෙසේ වේද කියලා. ඒ වගේ තත්ත්වයක් ඇති වෙන නිසා ගැන පරිස්සම් වෙන්න ඕනේ. එයාලා. 12 නම් උච්චයි. 12 වුණාම පස්සේ අවසාන කාලේ හරිම හොඳයි. ඊළඟ ආත්මෙත් හොඳයි කියලා කියනවා. එහෙනම් මේගොල්ලන්ගේ අවසාන කාලේ රෝග පීඩා වලින් වළකිලා සුවයහනක් ලෙඩ ඇලක් වෙන්නේ නැහැ සුවයහනක් වෙන අවසාන කාලේ අවසානය හොඳ සපවතු ගතලා මැදිවියෙන් පසු දිනු වෙන අය තමයි ඒගොල්ලන්ට ඔන්න ඔය වගේ ගමන් ගන්න පුළුවන් වෙනවා. කන්‍යා ලග්නයට බ්‍රහස්පතිගේ මාරුවේ ඉන්නේ 4 වෙනිට 4 වෙනි කියන්නේ ඉඩකඩම් ගැන කියන තැන හිත ගැන කියන තැන හරිම හොඳයි මේ මාස 6 ඔබ අලුතෙන් ගියක් හදන්න පුළුවන් ඉඩමක් කර මම ලැබී ගන්න පුළුවන් ඔබට හරිම හොඳ කාලයක් බඩපත් වෙනවා මේ කාලේ හිතේ තියෙන කාරණා ඉෂ්ට වෙනවා සිතුවිලි ජයග්‍රහ ලබා දෙනවා ඔබගේ මේ ග්‍රහ ගමන පිළිබඳ සතුටු වෙන්න ඔබට හරිම හොඳයි ඒ නිසා මේ ගමන තුළ ඔබගේ බලාපොරොත්තු වලින් හිර වෙලා හිටන් ඒව ජයග්‍රහ ලබා දෙනවා සිතේ සතුටින් ඉන්න පුළුවන් වෙනවා සිත හරිම සතුටු දනවන කාලයක් බඩපත් වෙනවා ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු වෙන ආකාරයෙන් දේවල් කරගන්න මේ කාලේ යම් දේවල් ආරම්භ කරන කාලේ හොඳයි යහපත් වෙනවා ඒ නිසා අපි බලන්න ඕනේ මේ ග්‍රහ මාරුව තුළ උපතින් බ්‍රහස්පති ඉන්න ආකාරය තමයි මේ ලැබීම සහ නොලැබීම ඒව අඩු වැඩි වෙන්නේ කොහොමද බ්‍රහස්පති හතර දාම කොහොමත් හොඳයි ඔයගොල්ලන්ට නමුත් ඒවයි අඩු වැඩි වීමක් ඇති වෙනවා මේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුව තුල තියෙන ප්‍රතිඵලය උපතින් ඉන්න ආකාරය අඳහන අරගන්න අතට බලන්න කොටු 12යි කොතනද මගේ බ්‍රහස්පතිනේ බ්‍රහස්පති කියන්නේ ගු කියන අක්ෂරනේ එහෙනම් ගුරු ග්‍රහය නිසා ගුරු ග්‍රහය පිළිබඳව කතා කරද්දී ගුරු ඉන්නේ කීවෙනි කොටුවේද කියලා අපි පළවෙනි කොටුවේ ඉන්න අයට සතුටුයි ඒගොල්ලන් පොඩ්ඩක් ශරීරය මහත් වේවි Taman දරන්න බැරි මහත් වේවි ඉතින් ශරීරය පොඩ්ඩක් හොඳ නෑ නමුත් මා ලොකු යහපතක්වත් නෑ අයහපතකුත් නෑ සම ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලබා දෙනවා ඒගොල්ලන්ට. හැබැයි ඒගොල්ලන්ගේ ජීවිතේ යම් කාල වේලාවකට බාධා වුණත් උඩ යන පහත් වෙන ජීවිත, උස් පහත් වෙන ජීවිත, සමඵල ජීවිත අවසාන කාලේ යම් සතුටින් ජීවිතය අවසන් වෙන්න පුළුවන්. දෙවෙනි රාශිය නම් බ්‍රහස්පති සතුටු වීමේ තරම් හොඳ නෑනේ. වාක් ශක්තිය තුළ තමන්ගේ කියන වචනෙන් අනිත් අයගේ සිත් රිදෙනවා. ප්‍රශ්න ඇති වෙනවා ගැටලු ඇති වෙනවා ඒක ගැන දැනගන්න ඕනේ ඔබ පේනිමින් හරි හොඳ වචන කතා කරාට අනිත් අයට දෙනවා ඒ නිසා බොහොම පරිස්සමෙන් ඉන්න ඒ වගේ ධන දාන්න ලැබීමේ කියන්නේ තැම්පත් කරගන්නද බැංකු ගිණුම් වල තියෙන සල්ලි ඒවා ටිකක් තර වෙලා ගිහලා අන්තිමට නැති වෙලා යනවා Taman නොහිතන විදිහට නැති වෙලා යනවා සම්පූර්ණ වශයෙන් පහතට වැටෙනවා ඒ නිසා අවසාන වශයෙන් මුදල් අහිමි වුණා කියලා කියනවා Taman දන්නේම නැතුව අහිමි වුණා කියලා කියනවා තුන්වෙනි නම් මිත්‍රයි සහෝදරයෝ ඉන්නවා කායික ශක්තිය හොඳ වෙනවා තමන් බලාපොරොත්තු වෙන ආකාරයට සහසම්බන්ධතා ඒක සහෝදර සම්බන්ධතා රැඳගෙන යන්න පුළුවන් වෙනවා ඒ නිසා මේ ආකාරයට මේ ග්‍රහණත් බ්‍රහස්පති මාරුවත් හොඳයි හතරෙම හිටින බ්‍රහස්පති එහෙනම් ඊටාම හොඳයි ඒගලන්ගේ වදුරව ගොඩක් ලැබෙනවා එකක් දෙකක් තුනක් ලැබෙනවා ඒ වගේ ඉඩකඩම් ගොඩක් ලැබෙනවා ඒ වගේ තට්ටු ගෙවල් ලැබෙනවා ඒගලන්ට හරි හොඳයි ගුණ ධර්ම රකින්නයි හොඳටම හොඳයි මේ ග්‍රහ මාරුව පහේන නීචයි පහේ නීච වීම අධ්‍යාපන ටික හොඳ නැහැ තමන් කරගෙන ගිහිලි වෙලා අන්තිමට තමන් වෙනත් විකල්ප හොයාගෙන රස්සා කරලා සල්ලි හම්බ කරන්න හිතාගෙන වෙන දේවල් පයින්නවා මොකද නීච වෙච්ච අයට හැමතිස්සෙම සල්ලි ඕනනේ ඒගොල්ලන් හොයන්නේ සල්ලිනේ ඒ නිසා ඒ සල්ලි හොයන්න ගිහලා අධ්‍යාපන මගදී ගතයලා දාලා යන්න පුළුවන් ඒ නිසා අධ්‍යාපනය කරනකොට පොඩ්ඩක් කල්පනා කරලා සහෝදරයොත් එහෙම ඒ සහෝදරයොත් එක්කත් මම කියුනේ ප්‍රශ්න ඇති වෙන්නේ තත්ත්වයන් වෙන්නේ නැහැ සහෝදරයෝ එක කියන දේ ඇහුවොත් ඒ සහෝදරයත් යන ගමන්ට ගියොත් ඔබට ජයග්‍රහ ලබා දෙනවා. ඒකයි තියෙන්නේ මෙතන ප්‍රශ්නේ. ඒ වගේම නීච වීම තුල අපේ කවුරු හරි දැකලා ඒ කෙනා දිහා බලලා ඔබ ඒ පිළිබඳව හිතලා ඒ විදිහට මම යනවා කියලා විතර කටයුතු කරොත් ඔහුන්ට යන්න පුළුවන්. නැත්නම් තමන්ගේ මතයට යන්න ගියොත් ඔහුන් අවුලකටපත් වෙන එක මතක තියාගන්න ඕනේ. ඒ නිසා දරුවන් ලැබීමේදී තමන්ට ලැබෙන දරුවෝ පිළිබඳව පොඩ්ඩක් ගැටලු තියෙනවා. දරුපල් ටිකක් අහිමි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ලැබෙන දරුවා ටිකක් නිකන් තමන් ධර්මතාවයේ නැහැ, ගුණ ධර්මතාවයේ නැහැ. මේ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ. එහෙනම් සමඵලයි. ඒ උගේ බඩ ලොකු වෙනවා තමයි. ඔවුන්ගේ පොඩි ගැටලු ඇති වෙනවා. ඒ නිසා කොහොම සතුරු කරදර බාධා අඩුයි. ඔවුන්ගේ ජීවිතයේ යම් මට්ටමකින් ජීවිත ජය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා හත්වෙනිනම් ස්වක්සේසය උන්ට යහපත් විවාහයක් සිදු වෙනවා. හැබැයි විවාහය කල් යනවා. ඒ විවාහය තුල ලැබෙන කෙනා යහපත් ඇති කෙනෙක්, ගුණ ධර්ම රකින්න කෙනෙක්,
සාර්ථක වූ කෙනෙක් බලාපොරොත්තු ආකාරයට ඔවුන්ගේ ජීවිත සාර්ථකයි. ඒ නිසා ඒ ගැන සිතාගෙන කටයුතු කරන්න පුළුවන්. විවාහයේදී පොඩ්ඩක් හොයාගෙන ඕනේ හේතුව තමයි මේගොල්ලන් මේ හතේ බ්‍රහස්පති ණය ගුණ ධර්ම තියෙන අය කියන්නේ. තමන්ගේ චරිතය කෙලස ගන්න නැහැ නේ. චරිතය ආරක්ෂා කරගන්න. ඒ කම්සප් වලට යන්නේ නැහැ. ඒගොල්ලන් ඒවට බැඳීම් පොඩ්ඩක් අඩුයි. ඒතකොට විවාහ වෙන කෙනාත් ඒ වගේ කෙනෙක් තෝරගන්න. නැත්නම් අධික සැප තියෙන කෙනෙක් තෝරගත්තොත් ඕන කෙනෙක් තෝරගත්තොත් මේ පෞල් ජීවිත ආඩාල වෙනවා. ඒ නිසා ඒක ගැන මතක තියාගන්න ඕනේ. මේ ග්‍රහ මාරුවත් උන්ට හොඳයි නරක නැහැ. ඒතකොට ස්වාමියාට එහෙම ගෙවල් දුර හදන්න බිරිඳට එහෙම ඒ කියන්නේ සම්බන්ධතා ඇතුව මේවා ගෙවල් දුර අපි කියන්නේ ඉඩකඩ ලැබෙන්නත් හොඳයි. අන්න ඒ වයිට මේ ග්‍රහ මාරුව හොඳයි. අතේ නම් මිත්‍රයි. අවසාන කාලේ බොහොම හොඳින් ජීවත් වෙනවා. මරණය කියන දේ Tamanට ඉන්නේ කරදරයක් නැතුව. Taman දන්නේ නැහැ කොහොමද අපි කවුරුත් මැරෙනවනේ. අවසානයේ සපුවත්ව මරණයක් වෙනවා. ඒ වගේම දීර්ඝායුෂ ලැබෙන උගල කරදරයක් නැහැ. ඒ වගේ 19 නම් සතුරුයි පෙරපින තියෙනවා. හැබැයි මේ පින ගන්න බෑ. යට වෙලා පින් කරලා නැත්නම් මිනිසෙක් වෙන්න බෑ. නමුත් මේ අවස්ථාවේදී මේ පින තියෙන පින ඉලට ගන්න පින් කරන්න. ඒ අය පින් නොකරොත් ඔබේ ජීවිතය අසාර්ථකයි. Taman බලාපොරොත්තු වෙද කම්පාසිතුවිලි ඇති වෙන්නේ. කිසිම විට Taman හිතන අනේ මට නෑ නේ කිසි දෙයක් ඉතුරුනේ. පින නෑ. ඒ නිසා ඒ ගැන මතක තියාගන්න 10 නම් ඒගොල්ලන්ට සතුරුයි මුඩයි රැකී රක්ෂාවල ගැටලු ඇති වෙනවා. රැකියාවක් ලැබුණත් ඒක කරගෙන යද්දි මගදී අතාරිනවා. සමහරට මගදී Taman හිතුවේ නෑ එකකින් කඩාකප්පල් වෙනවා. Tamanගේ බලාපොරොත්තු නැති විදිහටම අඩාල වෙනවා. සමහර වෙලාවට හිතාගත නොහැකි. ඒ නිසා මතක තියාගන්න ඕනේ. ඒ වගේ අය රැකී රක්ෂා ලබා ගන්න පුළුවන් වුණාට රැකියාව දිගට කරගෙන යෑමේදී බාධා ඇති වීමට හේතු වෙනවා. ඒ ගැන මතක තියාගන්න ඕනේ එයාලා. ඒ නිසා තමන්ගේ පියාගේ දේපල පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්. ලේබල් ලැබෙන්න පුළුවන් අන්තිමට ඒකේ අඩුවක් පාඩුවක් තියෙන්න පුළුවන්. 10 වෙන්නේ නම් තමයි 11 වෙනි අන්න තාමත් හොඳයි මහා ධන යෝග තියෙනවා. 11 වෙනි කොටේ බ්‍රහස්පති හේවත් ගුරු හිටියොත් ඕන්ට හරිම හොඳයි ඕන්ගේ ජීවිතේ ආර්ථිකයෙන් දින දින දියුණු වෙනවා. ඕන්ට ආදායම් මාර්ගය තර වෙනවා. කොහේ හරි තියෙන ආදායම් මාර්ගය තමයි ළඟට එනවා. Taman නොහිතුව විදිහට උපතිනේ දුප්පත් නම් අවසානයේ මහා ධනවතෙක්ට පත් වීමෙන් මහා බලයක් ඕන් සතු වෙනවා. ඒ නිසා ඕන්ට හොඳ වෙනවා. 12 වෙනිනම් මිත්‍රයි ඕන්ට ලෙඩ ඇඳක් නැහැ. සුවපත් වූ ඇඳක් ලැබෙනවා අවසාන කාලේ. ඒ නිසා ඕන්ට 12 බ්‍රහස්පති මේ තරම සුබවාදීම නැහැ. සාමාන්‍ය වශයෙන් ප්‍රතිඵලදායකයි ජීවිතයේ යම් යම් අවස්ථාවලදී ප්‍රතිඵල ලැබෙනවා අවසාන කාලේ සහනදායී ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඕන් සතු වෙනවා. ඒ කන්නේ ලග්න හිමියනි. ඔබටත් ඒ තියෙන ඵලඵල දැනගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේවා සත්‍යවාදීව බලන්න තවත් දීර්ඝ බලන්න ඕනේ. ඒ නිසා ඔබ කැමති නම් මේ පලාපල තිරේ දේශන අංකයෙන් මට කතා කරලා ඕන වෙලාවක අහන්න. මම මේ පලාපල කියා දෙන්න සූදානම් වෙනවා. මේ තුලා ලග්න කරුගේ බ්‍රහස්පතිගේ පැමිණීම සිදුවන්නේ මෙම බ්‍රහස්පති ගමනත් එක්කම තමන්ගේ තුන්වෙනි රහසියට. තුන්වෙනි රහසිය කියන්නේ සහෝදර ස්ථානය සහ තමන්ගේ වීර ස්ථානය. එවිට තමන්ගේ සහෝදරයන්ගෙන් සහසහයෝගය ලැබෙනවා. තමන්ගේ වීරිය වැඩි වෙනවා. තමන්ට ශක්තිමත් වූ කාලයක් බඩපත් වෙනවා. ඉතින් තමන්ගේ වැඩ සඳහා තමන්ගේ පවුල අයගෙන් තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් මනාකොට සහසහයෝගයක් ලැබෙනවා. ඒ වගේම බ්‍රහස්පති බලවත් වුණා නම් මේ බලවත් වීමනොත් මේ ග්‍රහ මාරුව තුල ඊටම ශක්තිමත් වූ ජීවන රටාවක් බඩපත් වීමට හැකියාව ලැබෙනවා. එහෙමනම් තුලා ලග්න හිමියනි ඔබගේ කේන්ද්‍රයේ බ්‍රහස්පති කියන ග්‍රහයා, ගුරු කියන ග්‍රහයා දෙවෙනි රාශිය, තුන්වෙනි රාශිය, හතරවෙනි රාශිය, පස්වෙනි රාශිය, හයවෙනි රාශිය, හත්වෙනි රාශිය, 10 වෙනි රාශිය, 11 වෙනි රාශිය කියන කොටුවක ගු කියන අක්ෂරය නම් ගුරු හිටියොත් ඔබට මේ ග්‍රහ මාරුව ඉතාමත්ම හොඳ වෙනවා. බලවත් වෙනවා. මාස 6ක කාලයක් ඔබගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට උත්සාහ ගත්තොත් ඒ සාර්ථකත්වය උදා වෙනවමයි. එහෙමනම් මේ බ්‍රහස්පතිගේ ගමන පිළිබඳව සතුටු විය යුතුයි. ඔබට මම සඳහන් කරන්න ඕනේ ඔබගේ කේන්ද්‍රය අතට අරගෙන කොටුවෙන් කොටුව ගැනගෙන යන්න ඕනේ. වම් පැත්තට තමයි ගනින්න ඕනේ. කොටු 12ක් තිබෙනවනේ. මේකේ බ්‍රහස්පති ග්‍රහය ඉන්නවා. ගුරු කියලා ග්‍රහය තමයි බ්‍රහස්පති කියලා කියන්නේ. එහෙනම් අපි බලමු ඔබගේ හඳහනේ ගුරු ග්‍රහයා ඉන්න රාශිය අනුව මේ ග්‍රහ මාරුව තුලිනුත් ඔබගේ ජීවිතය කාලය තුලිනුත් කිනම් ප්‍රතිඵල ලැබෙනවදයි කියලා. එහෙමනම් බලමු
පළවෙනි කොටුවේ බ්‍රහස්පති ඉන්නව නම් සතුරු වෙලා ඉන්නේ. සතුරු වීම බ්‍රහස්පති තරම් සුබ නැහැ. නමුත් සුරගුරු කියලා කියනවා බ්‍රහස්පතිට අසුරු ගුරු කියනවා සිකුරු. එතකොට මේ දෙන්න අතර වෛරයක් තියෙනවා කියලා කියනවා ජ්‍යොතිෂයේදී. කොහොම නමුත් ඒ වෛරය තිබුණට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ දෙන්නට දෙන්න යම් දෙයක් දෙන්න බලන්න. එහෙමනම් තුලා ලග්න හිමියන්ගේ ලග්නේ ගුරු හිටියම හොඳක් මිස නරකක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට යහපතක් වෙයි කියලා මම කියනවා. ජීවිතේ බලාපොරොත්තු ඉටු කරගැනීමේ හැකියාව ප්‍රඥාව පහළ වීම කියන බුද්ධිමත් වූ සිතුවිලි පහළ කරලා තමන් ජීවිත ජය ගැනීමේ හැකියාව බ්‍රහස්පති ලග්නේ දින ආයත හැකියාව ලැබෙනවා. ශරීරය ටිකක් මහත් වෙනවා. දෙවියන් රාශිය හිටියම හරිම හොඳයි මිත්‍රා. මිත්‍ර වුණාම තමන්ගේ ආර්ථික ඉතිරි පැහැදකම් ඒ කියන්නේ බැංකු ගිණුම් තරවීම මුදල් හදා ඉතුරු කරගැනීමේ හැකියාව වුණ සතු වෙනවා. ඒ වගේම කටේ වචන වල ශක්තිය වාග් ශක්තිය හරිම හොඳයි. වචන අනිත්‍යයට මිහිරි. නරක වචන කතා කරන්නේ හරිම හොඳයි යාළුවා. ඒ වගේම ධන සම්පත් වල දියුණුව ඒක රාශිය වීම ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු ආකාරයටම සම්පත් එකතු කරගැනීමේ හැකියාව තිබෙනවා. තුන්වෙනිදීම හොඳයි. සක්සස් මුලත් වෙකොන. ඉතින් හොඳ වැදගත් සහෝදරයෝ ඉන්නවා. ඒ සහෝදර සම හොඳින් ඉන්න පුළුවන් වෙනවා. ඒ වගේම වීර්ය ශක්තිය, කාය ශක්තිය ලැබෙනවා. මේ ග්‍රහ මාරුවත් තුන්වෙනි නිසා අන්න එහෙනම් ඒ අයට තව තවත් බලවත් වෙනවා. හතරවෙනි නම් නීච බ්‍රහස්පති නීච වීම හොඳයි. හොඳින් හොනාරකින් තමන්ගේ ආර්ථික හදාගැනීමේ පැත්තට බර. ලෞකික පැත්තට වඩා නැඹුරු වෙනවා. ලෝකෝත්තර පැත්තට ඊටම අඩුයි. කොහොම නමුත් ඔහුට හතර වෙන නිසා තමන්ගේ ගෙවල් දොරවල් හදා ගන්න නැත්නම් ඉඩකඩම් ලබා ගන්න හොඳින් හොනාරකින් කටයුතු කරන්න දක්ෂව වඩපත් වෙනවා. ඉතින් ඒ නිසා බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ ගුරු නීච වෙච්ච අය සමාජයේ යහපත් ලෙස ආදායම් උපදවන්න මතක තියාගන්න ඕනේ. පස්වෙනි නම් සමබලයි අධ්‍යාපනය හරිම හොඳයි. එහෙම ඉන්න දරුවන්ගේ අධ්‍යාපන සාර්ථක වෙනවා. ඒ නිසා බ්‍රහස්පති උපතින් තුමේ පස්වෙනි ඉඳීම ඊටම හොඳ වෙනවා. ඒ නිසා කතා කරද්දී යහපත් දරුවෝ ලැබෙනවා. තමන්ගේ දරුවෝ ඉහළ ශ්‍රේණි වලට යෑමේ හැකියාව ලැබෙනවා. හොඳ රස්සා ලැබිලා දෙමාපිට සතුටු වෙන තැන් වලට යන්න පුළුවන් දරුවෝ ලැබෙනවා. ඒ වගේම තමයි 6 වෙනි හිටියම සිගුරු ස්වක්සේස්රයි එතෙන්දී නරක වෙන්නේ නැහැ. එතෙන් සතුරන් මර්ධනය වෙනවා. තමන්ගේ රෝග දේවල් වලින් ගොදුරු වීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. තමන්ට ඔය යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණදී බලපෑමක් තියෙනවා. ඒව බලපාන්නේ නැහැ. ඒව තමන්ගේ අසලකටවත් එන්නේ නැහැ. ඉතින් සතුරු විය හැකියි. මේ ග්‍රහ මාරුවත් උන්ට නරක නැහැ. 7 වෙනිදාම අන්න මිත්‍රයි. මිත්‍ර වුණාම යහපත් ගුණවත් සාර්ථකවත් විවාහයක් සිදු වෙනවා. හැබැයි ටිකක් පහු වෙනවා. ඒ වගේ තුලා ලග්න හිමියන්ගේ හතේ බ්‍රහස්පති ඉන්නවනම් බොහෝ අය ඊටම යහපත් ගුණ ධර්ම ඇති අය. තමන්ගේ පතිවෘතා ධර්මය ආරක්ෂා කරන කාන්තාව. පිරිමිත් එහෙමයි. භ්‍රමචර්යාව ආරක්ෂා කරන අය. එහෙමනම් ඔවුන්ගේ කාමාශාවන් අඩු නිසා විවාහ වෙන්න ඕනේ. ඒ වගේම කාමාශාව අඩු කෙනෙක්. වැඩි කෙනෙක් විවාහ වුණොත් මොකද වෙන්නේ? පෞල් ජීවිත අවුලෙන් අවුලටපත් වෙනවා. අසාර්ථක වෙනවා. ගැටලු ඇති වෙනවා. විවාහ වෙලා වසර 5ක් 6ක් යනකොට කම්සප් පැත්තට ඉතාමත් අඩු කට්ටිය තමයි එම 7 වෙනි බ්‍රහස්පති ඉන්න අය. ඒ කියන්නේ බොහොම බුද්ධියෙන් කල්පනා කරන්න ඕනේ. 8 වෙනි නම් සතුරි. ඒක ටිකක් හොඳ නැහැ. කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. රෝග තාත්යන්ටපත් වෙනවා. වාත වේදනා ඇති වෙනවා. තුනටිය පාද බඩේ උෂ්ණ අධික තද වීම හිර වීම ඇති කරනවා. පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. තමන්ගේ අවසාන කාලේ ලෙඩ රෝග පොඩ්ඩක් වැඩි වෙනවා. කොහොම නමුත් බොහොම බුද්ධිමත් වෙන්න ඕනේ. 9 වෙනි නම් සතුරේ මූඩයි. ඒක බ්‍රහස්පති සතුරු වීම සහ මූඩීම හොඳ නැහැ. ඒ අය ටිකක් පින් පැත්තට බර අඩුයි. සමහර විට පන්සලට යන්නේ ඇදගෙන යන්න ඕනේ. නැත්නම් තමන් ගියත් ඒ පහන් පාතු කරලා මාල් ටික තියාවි. ඔහේ පැත්ත කරලා ඉඳීවි. බුදුන් වඳින්න. නැත්නම් ඔය දැහැමි වැඩ කිරීම සඳහා සිත හරි අමාරු විතර ගෙනියන්නේ ඒගොල්ලන්. පෙර පින් තියෙනවා.
නමුත් මේ පින් තිබුණට මේ පින් ක්‍රියාත්මක කරන්න තව තවත් පින් කරගන්න සිත් මනාප වෙන්නේ. එහෙමයි ජීවිතවල අනුලුණු ගන්න රසක් තියෙනවා. ඊටාත්ම පරිස්සම් වේතුවයි. ඒ නිසා ඒ වගේ අය බොහොමත්ම හොඳට පින් දහම් වලට සිත තමන් බලෙන් හරි අදගෙන සිත පාලනය කරලා පින් කරන්න කියලා මම කියනවා. ඒ වගේම 10 වෙනි නම් හරිම හොඳයි තුලා ලග්න හිමියන්ගේ දලේ 10 වෙනි ඉන්නවනම් බ්‍රහස්පති හොඳ උසස් රැකියාව ලැබෙනවා. උච්චායතන තමන්ගේ සිතේ සතුටේ උදා වෙනවා. නිදහසේ රැකියාව කළ හැකි වෙනවා. බලාපොරොත්තුම රැකියාව ලැබෙනවා. තමන්ට බලාපොරොත්තු ආකාරයට උසස් වීම ලැබෙමින් සතුටින් රැකියා මාර්ගය තුලින්ම ආදායම් ලබා සතුරු ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. මරණ මංචකයේ දක්වාම රැකියාව නිසා ආදායම් ලැබෙන අය. ඒ කියන්නේ පෙන්ෂන් එක තියෙනවා කියන්නේ අන්න ඒ වගේ අයට තමයි. ඒ නිසා හරිම හොඳයි. 10. 11 වෙනි දීම මිත්‍රයි. මිත්‍ර වීමත් හොඳයිනේ. එතන 11 වෙනි කියන්නේ අයස්ථානෙ ලැබෙන තැන. ඉතින් අය මාර්ග පෑදෙනවා. එකක් හැර එකක් පෑදෙනවා. හොඳින් ලැබීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ අයට පුළුවනි ජීවිතේ ජය ගැනීමේ හැකියාව ඕම් සතු වෙනවා. ආදායම තිබුණොත් නේ ජීවිතය සාර්ථක වෙන්නේ. එහෙම ආයෙත් ඊටාම හොඳ වෙනවා. 12 වෙනි දීම සතුටුයි. ඒක ටිකක් හොඳ නැහැ. ඒ වගේම ලෙඩ රෝග වලට ලක්වීම අවසාන කාලේ ටිකක් ගත ශක්තිමත් නැතිකම ලෙඩ රෝග වලට පීඩාවට ලක්වීම සමහර වෙලාවට තමන් දන්නේ නැති අසනීප හැදෙන්න පුළුවන් අවසාන කාලේ බොහොමත්ම ටිකක් කරදර බාධකයි. ඒ නිසා බොහොම ඇඟ ස්ථූල වෙන තත්ත්වය මහත් වෙලා ඒ වගේම තමයි දරන්න බැරි විදිහට පීඩා වෙන තත්ත්වය ඇති වෙනවා. ඒ වගේ ගමන් බිමන් ඇවිදින්න බැරි වෙනවා. කකුල වල එහෙම පිරිච්ච වගේ බරව වගේ හරි අමාරුයි ඒගොල්ලන්. ඒ නිසා ටිකක් ශාරීරික මහත්කමත් එක්කම ධනේශ්වර අමාරු ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මේ ග්‍රහමාරුව තුල නම් යම්ස යහපතක් තිබෙනවා. නමුත් පරිස්සම් විය යුතුයි අවසාන කාලයේ ජීවිතයේ ලෙඩ රෝග වලින්. ඒ නිසා මා සඳහන් කළේ තුලා ලග්න හිමියන්ට තියෙන ගැටලු සහ යහපත. හොඳයි තුලා ලග්න හිමියන්ට වාගේම සියලු ලග්න හිමියන්ට මේ බ්‍රහස්පති දුබල නම් තමන් යන්න ඕනේ බ්‍රහස්පති නියෝජනය කරන්නේ පන්සල. ඒ වගේ පූජනීය ස්ථාන පූජකවරු. ඒ නිසා අපි පන්සලට ගිහලා පිළිසකර කරන්න උදව් කරනවා. ඔය උණු පිළියම් කරලා. මේ වගේම චීවර කර්ණ චීවර පූජා කිරීම, අටපිරිකර පූජා කිරීම වගේ දේවල් අන්න සිතට එකඟව කරන්න ඕනේ. භක්තියෙන් කරන්න ඕනේ. අන්නේ විට තමන්ට යහපත ඇති වෙන බෝමල් වතුගා බෝගහ තමයි බ්‍රහස්පතිකට සම්බන්ධ වෙන්නේ. නිසා බෝ මල් වතුගතු කර බෝ ගහට පුද පූජා සත්කාර කරන්න බොහොම හොඳ වෙනවා. එහෙමනම් තුලා ලග්න හිමියනි ඔන්න ඔබගේ මේ බ්‍රහස්පති මාරුව යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උච්චික ලග්නයේ අයට කතා කරන්න සිදු වෙනවා ඔබගේ මේ බ්‍රහස්පතිගේ මාරුව ඔබට එන්නේ නම් හරිම හොඳ තැනට. ඒ කියන්නේ ආදායම් තැන. ඒ කියන්නේ මුදල් ගැන කියන තැන. දෙවන්නටනේ. හරිම හොඳයි මේ මාස 6 මතක තියාගන්න. මොකද දෙවන්න කියන්නේ අපේ ආර්ථිකය එකතු වෙන තැන. ආදායම් මාර්ග එකතු වෙලා ඒව බැංකුවල තැන්පත් කරන්න පුළුවන් වෙලාව. අන්න හොඳ වෙලාව. දෙක කියන්නේ වචනනේ. අන්න කටින් උනත් හම්බ කරන්න බොහොම හොඳයි. උච්චික ලග්න හිමියන්ගේ ඔය සමහර නීතිඥ මහත්තුරුන්ට නම් බොහොම හොඳයි. ගුරුවරුන්ටත් බොහොම හොඳයි. මේ වෙලාවේ මුදල් හදල් හොයාගන්න පුළුවන් වාග් ශක්තිය තුලම. ඒ වගේම තමයි තමන්ගේ මේ මොහොතේ ආර්ථික ඒක රාශි කරමින් බැංකු දෙකක තුනක වුණත් මුදල් දාන්න පුළුවන් අවස්ථා ලැබෙනවා. හැබැයි හදිසි ධනලාභ වලට අවස්ථාව කියලා කිව්වොත් වැරදි නෑ. එහෙමනම් තමන්ලා උත්සාහයෙන් හරියම්බ කරන්න පුළුවන් උච්චක ලග්න හිමියන්ට මේ අවස්ථාව. හැබැයි මෙම ග්‍රහමාරුව උච්චක ලග්න හිමියනි බ්‍රහස්පති කියන ග්‍රහයා ඔබගේ හඳහනේ පළවෙනි කොටුවේ, දෙවෙනි කොටුවේ, තුන්වෙනි කොටුවේ, හතරවෙනි කොටුවේ, පස්වෙනි කොටුවේ, හයවෙනි කොටුවේ, නවවෙනි කොටුවේ, 10 වෙනි කොටුවේ බ්‍රහස්පති උපදින් හිටියොත් බ්‍රහස්පති යන ගුරුනේ එන්නේ හිටියොත් ඔබ සියලු දෙනාටම මේ ග්‍රහමාරුව ඉතාමත්ම හොඳයි. ඒ නිසා අනිත් අයට සමඵලදායකයි. ඒ බ්‍රහස්පතිගේ තැන්පත් වීම අනුවනේ උත්පත්තියේ තියෙන ඉන්ද්‍රයේ තමන්ගේ පෙර පින පව දෙක කියාපානවනේ. ඒ පෙර පින පව දෙක කියාපාන්නේ ග්‍රහයන්ගේ. ඒ නිසා මේ බ්‍රහස්පති කියන ග්‍රහය තමයි ගොඩාම පින ගැන කියන්නේ. ඒ නිසා ඔබගේ පින කියන තැන
දැන් අපි බලමු ඔබගේ කේන්ද්‍රයේ බ්‍රහස්පති තැම්පත් රාශිය අනුව ලැබෙන ප්‍රතිඵල. බලා ගන්න. හඳහන අතට ගන්න. අතට අරගෙන වම් මත පැත්තට ගැනගෙන යද්දී කොටු ටික තමන්ට 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා කියන කොටු වල බ්‍රහස්පති තැම්පත් වීමේදී උච්චක ලග්න හිමියනි ඔබට ලැබෙන මෙන්න මේ ආකාරයේ ප්‍රතිඵල. බලමු අපි දැන් පළවෙනි කොටුවේ හිටිය මිත්‍රයිනේ. අන්න යාළගේ මහා විශාල බාධක කරදර වලින් මිදෙනවා. මාර්ග බාධක නැති වෙනවා. හදිසි විපත් වලින් බේරනවා. සමහර වෙලාවෙ Tamanට මහා විපතක් වෙන්නේම නැහැ. උනත් ඒක Taman බේරනවා. ඒ නිසා ලග්න කොටුවේ ඉන්න අයගේ පෞරුෂය හොඳයි. ඔවුන්ගේ ඔළුව හොඳ බුද්ධිමත් ඔළුවක් බාටපත් වෙනවා. ඥානාන්විතයි. Taman හොඳ තීරණ ගන්නවා. ඒ වගේම ශරීරයත් ස්ථූලභාවය ටික මහත් වීම තිබෙනවා. ඒ කියන්නේ පූර්ණ මහත් වීම නැත්නම් ගුණාක් මහත් වෙනව නෙමෙයි. යාලා හොඳයි. පිරිපුන් භාවයෙන් පිරිච්චයි. උච්චක ලග්නනේ. උච්චක ලග්නනේ. එතන තාම ඔහුගේ තැම්පත් භාවය ඇති වෙනවනේ. උච්චක ලග්න හිමියෝ ටිකක් සැරයි තමයි. හැබැයි බ්‍රහස්පති ලග්නේ නම් සැර නැහැ. ටිකක් හිතනවා. අනුන් ගැන හිතලා පොඩ්ඩක් ප්‍රඥාව යොමු කරලා කල්පනාවෙන් ඕම් හොඳ තැනකට ජීවිතය ගෙනියනවා. ඕම්ට හරි හොඳයි. ජීවිතය සාර්ථක කරගැනීමේ හැකියාව ඕම් සතු වෙනවා. ඒ නිසා බුද්ධිමත් වූ ඔළුවක් පිළිදෙන නිසා හැමදේම බේරෙන්න ඕන් දක්ෂය බාටපත් වෙන. ඒ වගේම යමක් කරන්න ගත්තොත් ඕම් හරියට කරනවා. හරියට කරනවා. මොකද බලය තියෙනවා උච්චකලක මෙන්න ශක්තිමත්නේ. චිත්ත ශක්තිමත් අර කාර්යයේ එතන කුජාත් හිටියොත් ලාභුන්ට වෙලා. ඔහු මිතා බල සම්පන්න වෙනවා. කුජගුරු යෝගේ ලක්ෂණ හිටියොත් අන්න උච්චකලක මියනේ ඉතා බල සම්පන්න අපේ ජීවිතය අති සාර්ථක වෙනවමයි. හොඳයි බලමු දෙවෙනි කොට හිටියොත් ස්වක්ෂේත්‍රයි සක්සෙස්යි මූල ත්‍රිකෝණයි ඕන්නම් ඊටාම හොඳයි අර මේ ඉන්නේ බ්‍රහස්පති උතනනේ ඒ දෙවෙනි කොටුවටනේ එතකොට තවත් බලයක් වැඩිනේ උපදින හිටියනම් ඕන්ට නම් ඊටා බල සම්පන්න මාස 6ක් තමයි මේ ඉන්නේ ඒ නිසා ඕන් දාම මතක තියාගෙන සතුටින් ඉන්න ඕනේ සතුටු කාලයක් ගත කරන්න ඕනේ බ්‍රහස්පති දසාවකොත් ගියොත් නම් ඊටාමත්ම හොඳයි ඒ නිසා මේ දෙවෙනි රාශිය ඉන්නාගේ වාක් ශක්තිය හොඳයි යහපත් ගුණවත් චරිතවත්කම ඕන්ගේ වචනයෙන්ම පෙන්නනවා ඒක තාම හොඳයි තුන්වෙනි රාශිය හිටියොත් මොකද වෙන්නේ තුන්වෙනි රාශිය නීචයි නීච උනම නරක නෑනේ බ්‍රහස්පති නීච වීම හොඳයි මෙලොව වශයෙන් Taman දියුණු වීම සඳහා සහෝදරයන්ගේ අත්හිත ලැබෙනවා ඒ වගේම Tamanගේ සිත තුළ Tamanගේ ධෛර්යය ඇති කරේ සහෝදරයෙක් ඔබ මේ ගමනට තල්ලු කරන සහෝදරයෙක් ඔබගේ අධ්‍යාපන උදව් කරේ සහෝදරයෙක් ඒ වගේ බලය ඇතිනවා ඔබට සමහර වෙලාවට පූජක තුමෙකුගේ උදව් උපකාර පවා ලැබෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගැනීම සඳහා ඒ නිසා හරිම හොඳයි තුන්වැනි සිටීම අපි හතරවැන්න නම් අන්න සමඵලදායක ඌට ලස්සන ගෙවල් දරවල් ලැබෙනවා ඉඩකඩම් ලැබෙනවා තමන්ගේ උත්සාහයෙන් හරි හම්බ කළා තමන් ගුණ යහපත්කමින් හම්බ කළා විශේෂයෙන් වචන පවා හදවත හරි හොඳ මිනිස්සු ගුරු හතරේ නම් උච්චක ලග්න හිමියනි ඕම් හොඳයි ඕන්ගේ බලාපොරොත්තු වෙන්න ඕනේ ඕන්ගේ ගුණ ධර්ම හතරයක් නෑ යහපත් සමාජයට වැඩදායි පුජ්‍යල බවට පත් වෙනවා පස්වැන්නේ නම් මොකද වෙන්නේ සක්සෙස්යි එතකොට ඕන්ට අධ්‍යාපනය ඉහළ යනවා යහපත් වෙනවා හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා ඕන්ට ඉහළටම ඉගෙන ගැනීම හැකියාව බ්‍රහස්පති දසාවක් එහෙම ලැබුවොත් අපි කියමු අවුරුදු 5න් නැත්නම් 6න් නැත්නම් 10න් විතර බ්‍රහස්පති ලැබෙනවා 5 බ්‍රහස්පති ඉඳලා හරිම හොඳයි ඉගෙන ගැනීමෙන් ඉහළට ඉගෙනගෙන ඉවරලා විශ්වවිද්‍යාලෙ ගිහිලා තමන් ඉහළ තනතුරු ලබා ගන්න පුළුවන් බුද්ධිමතෙක් බවට පත්වීම ලැබෙනවා. ඒ වගේම බුද්ධිමත් දරුවෝ ලැබෙනවා. ඒ වගේම පිරිමි දරුවන් වැඩි ලැබීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඕන්ට දරුපල ටිකක් අඩුයි තමයි. ලැබෙන එකම දරුවා හෝ ඉහළට යෑමේ හැකියාව ඒ දරුවන් සතු වෙලා සතුටු වෙන්න පුළුවන් බවට පත් වෙනවා ඔබට. 6 මිත්‍රයි. 6 කියන්නේ සතුටේ ස්ථානේ රෝගී ස්ථානේනේ. 6 හිටියම මිත්‍ර වෙලා ඉන්නකොට ලෙඩ රෝග වලින් අඩු වෙනවා. නමුත් අර බඩේ පොඩ්ඩක් වාතේ පිරලා ටිකක් රොක්කු වෙලා ඇඳුම අඳිනකොට පොඩ අමාරුයි. නමුත් ඕන්ට සතුරු කරදර ඒ අద్భుත දෝෂය කියන්නේ යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණේ දෝෂ වලින් වැළකීමේ ශක්තිය ඕන් සතු වෙනවා. ඕන්ට එන්නේ බලය තියෙනවා. ඒ නිසා 6 හිටීමේදී ඔබට යහපත් වෙනවා මිස අයහපතක් වෙන්නේ නැහැ. 7 වෙන්නේ නම් අන්න උච්චකලම හිමිනි සතුරුයි. විවාහයට ගොඩාක් බාධකයි සහ සම්බන්ධතා බිඳිලා යනවා. ඒ වගේම විවාහ වුණොත් අවුරුදු 5ක් විතර තමයි සමගියෙන් සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. කාම ආශාද උන්ගේ නැති වෙලා යනවා. උන් ආසාවන් උඩක් නැහැ. ඒ නිසාම උන්ට අර ආසාවන් පසුපස හඹා යන්නේ නැහැ. යාළු වෙන්න මිත්‍ර වෙන්න හිත දෙන්නේ නැහැ.
ඒ වගේම ආදර සම්බන්ධතාව ගොඩනැගුවොත් ටික කාලයයි යන්න බෑ. ඒ වගේම තමන් පරිස්සම් වෙන්න ඕනේ. විවාහයක් කරද්දී අධික කාමුක කෙනෙක් විවාහ වෙන්න හොඳම නෑ. ඇයි? ඔබ එහෙම කෙනෙක් නෙවෙයි නිසා. ඔබ ගුණධර්ම අතින් චරිතවත් අතින් හොඳ කෙනෙක් බවට පත් වෙන නිසා. ඒ නිසා මතක තියාගන්න ඕනේ ඔබ හවුල් ව්‍යාපාරයක් නම් කරන්න එපා. ඒක සතුරු කරදර ඇති වෙනවා. ඒ වගේම පූජ්‍ය පක්ෂ සහ ඒ වගේ තැන්වලදී බොහොම පරිස්සමින් වැඩ කරන්න ඕනේ. ඒ නිසා බොහෝමත් කල්පනාවෙන් වැඩ කරන්න. ඒ නිසා මතක තියාගන්න ඕනේ හතේ බ්‍රහස්පති ඉන්නනම් විවාහය හා සම්බන්ධ ගැටලු රසකට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එක. අටේ හිටියන මොකද වෙන්නේ? සතුරේ මතක තියාගන්න සතුරේ. ඒ නිසා මෙතනදී බලපෑමක් තියෙනවා. එතනදී ඖෂධ ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා කියන්නේ අර ඔතනදී සතුරු වෙලානේ. ඒක දීර්ඝායුෂ ලබා දීමේදී අවසාන වශයෙන් ලෙඩ රෝග පීඩාවකින් හේතු වෙන්න පුළුවන්. සමහර වෙලාවට බාධක කරදර තුලින් ලෙඩ රෝග පීඩාවක් තුලින් තමන්ගේ චිත්ත දුකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැබැයි එකක් තියෙනවා තමන්ගේ ස්වාමියාගේ හෝ බිරිඳගේ ධනය පිළිබඳ ගැටලු ඇති වෙනවා. ඒ අයට. ඒ නිසා එයාලා බොහොම පරිස්සම් වෙන්න ඕනේ. අන්නේ පාර්ශවල ඔය ගණදුරු කිරීම තුල බිරිඳ සමග ඒ වගේ බිරිඳ පාර්ශව සමග සැමියාගේ පාර්ශව සමග යම් ගණදුරු කරනවා නම් පරිස්සම් වෙන්න ඕනේ අය. අන්නේ ගැටලුවට මුහුණ දෙන්න සිදු වේවි. ඒ නිසා මේ ග්‍රහමාරුව උන්ට සාමාන්‍යයෙන් සුබයි කියලා කියන අපහසුයි. සාමාන්‍ය ඵලයි කියලා කියන්න වෙන්නේ. නාමේ නම් මොකද වෙන්නේ? අන්න උච්චයි. ඊතාබල සම්පන්නයි. ඕන්ට මේ ග්‍රහමාරුව සේම ඕන් මහා පින්වන්තයෝ. ඔවුන්ගේ ජීවිතේ පිනින් පිරිච්ච අය. ඒ වගේම ඔවුන්ට හැමතිස්සෙම කුසල් බලයි. ඔවුන් හැමතිස්සෙම දන් දෙන්න, සිල් රකින්න, ඒ වගේම තමන්ට ලැබෙන ඕනෑ දෙයක් බෙදා හදා ගන්න දක්ෂයි. ඒ වගේම ඒවට කුසල් පැත්තට බර වෙන අය තමන් දෙමාපියන්ට, තමන්ගේ සහෝදරයන්ට නැත්නම් අසල්වාසීන්ට ඔබ කරදරේකාරයෙක් නෙමෙයි. ඔබ හොඳ කෙනෙක් බාටපත් වෙනවා. මේ වගේ කෙනෙක් විවාහ වෙන්නා වූ සැමියෙක් හෝ බිරිඳෙක් නම් හරිම ගෞරවාන්විතව සැමියාට බිරිඳට දරුවන්ට සලකනවා. හරිම හොඳයි. නිසා නවවැනි බ්‍රහස්පතින් අය සංසාරේ ලොකු පින්කම් කරලා තියෙන අය තමයි ඔන්න රුචිකලග්න හිමියන්. ඔබට එහෙනම් ජීවිතේ දුකක් නැතුව සැපෙන්ම ගත කරන්න පුළුවන්. ශලසුම් සහගතව ඔබගේ ජීවිතයට මාර්ග පෑදෙනවා. එහෙනම් ඔබට හරිම හොඳයි. අපි බලමු දැන් 10 වෙනි ඉන්නනම් මිත්‍රයි මිත්‍රව 10 වෙනි බ්‍රහස්පති දීම තුල හරිම හොඳයි. හොඳ රක්ෂාවක් ලැබීමේ බලය තියෙනවා. රැකියාවක් හොඳට ලැබෙනවා. මේ රැකියාව තුලින් සාර්ථකව ගත කිරීමේ හැකියාව ලබා දෙනවා. රැකියාව කරන අවස්ථාවන් බැලුවොත් අපිට කරදරයක් නැහැ. නිදහස් රැකියාවක් ලැබෙනවා. රැකියා ස්ථානයේ ප්‍රශ්න නැති වෙනවා. රැකියාවේදී Tamanට දියුණුව සහ ඒ තුළින් උසස් වීම පවා ලැබීමේ හැකියාව ලැබෙනවා. හරිම හොඳයි. ඒ නිසා තමන්ගේ ජීවිතේ රැකියාවක් තුළින් තිබුණ ගැටලුවක් ඇතොත් ඒ ගැටලු හරි ඉක්මනින් විසඳ ගන්න පුළුවන් වෙන නිසා මෙන්න මේ ග්‍රහ මාරුවක් ඔබට ඉතාමත්ම හොඳයි. අපි බලමු 11 වෙනි තීම සතුරුයි. හරි පරිස්සම් වෙන්න ඕනේ. ආදායම් මාර්ග ඉති හැදී කඩා වැටෙනවා. සමහර වෙලාවට තමන් දන්නේ නැහැ තමන්ගේ ආදායම් මාර්ගයට මොකක්ද උනේ කියලා. තමන් කීපයක් කරා උත්සාහ ගත්තා. ඒ ඔක්කොම ආදායම් මාර්ග බාධක වෙනවා ඒගොල්ලන්ට. හරිම අපහසුයි. ඒ බ්‍රහස්පති දසාවක් ලැබුවොත් ඒ කඩා වැටෙනවා. හරිම අමාරුයි. තමන් හිතුවේ බ්‍රහස්පති හරිම හොඳයි කියලා. නැහැ ප්‍රතිඵල අඩු වෙලා යනවා. එහෙනම් 11 දීම අය මාර්ග ලැබීමේ බාධා තත්ත්වයක්පත් වෙමින් ඔබගේ ජීවිතයට බාධක ඇති වෙනවා. ඒ නිසා 12 වෙනිත් එහෙමයි 12 වෙනි සතුරුයි 12ට බ්‍රහස්පති නරකයි. එතකොට බ්‍රහස්පති නරක වුණාට පස්සේ ලෙඩ රෝග පීඩා අවසාන කාලේ පොඩ්ඩක් කරදර බාධක වැඩි කරනවා. ඔවුන්ගේ ලෙඩ ඇඳ පොඩ්ඩක් හරි අමාරුනවා. වාත අමාරු පීඩා කරදර ඇති කරනවා. සාරක වශයෙන් යම් සිද්ධියට අවසානයේ මහත් වෙලා දොළලා සමහර වෙලාවට එයාලට ඔය නොඑක් විදිහේ සාර වශයෙන් ලේ ගමන පිළිබඳ ප්‍රශ්න ඇති කරනවා. කකුල් ඉදුම් ගතිය ඇති කරනවා. ඒ නිසා පසු කාලන පොඩ්ඩක් කරදර බාධක තියෙන නිසා පරිස්සම් විය යුතුයි. මේ සියලු ප්‍රශ්න වලට සුදුමක් තියෙනවා. මොකද්ද? මේ බ්‍රහස්පති බාධා වෙනවා කියන්නේ සසරේ කුසල් නැති කියන්නේ බ්‍රහස්පති බලවත් වෙනවා කියන්නේ සසරේ කුසල් තියෙනවා කියලා. කුසල් අඩු නම් මොකද කරන්නේ? අපි කුසල් වර්ධනය කර ගන්න ඕනේ. ඒවට කරන්නේ මේ යන්ත්‍රයක් මන්ත්‍රයක් නෙමෙයි. ඔබ මේහා සම්බන්ධ කරනවා මොකද්ද කළ යුත්තේ? ඔබට පුළුවන් පූජනීය ස්ථානවලින් ගිහිල්ලා ඒ පිරිසකර කිරීම, හුණු පිළියම් කිරීම, ඒ වගේම ස්ථානවල අපි මල්ලසුණක් හදලා දෙන්න. නැත්නම් කැසිකිලියක් වැසිකිලියක් හදලා දෙන්න. හරිම හොඳයි. බ්‍රහස්පති දුර්වලයට කළ යුත්තේ එසේමයි. බෝමලුවක
බෝමාළුවක් හදන්න, බෝමාළුව පින්තාරු කරන්න, බෝමාළුවට ගිහිල්ලා තමන් අතුපතු ගාලා තමන් එහෙම කරන්න බැරි කෙනෙක් නම් පන්සලේ ගිහිල්ලා මේ කාලය තුල අතුපතු ගාලා තමන් හන්දෑවට බුදුන් වැඳලා සිර සෙත් සාන්ති කරගන්නවා. ඒ තුලින් ඔබට සහනය ලැබෙනවා. ධනු ලග්නය. ධනු ලග්නය කියන්නේ මේ බ්‍රහස්පති කියන ග්‍රහමාරුවෙන් හොඳම ප්‍රතිඵල ලබනවා. ඇයි? තමන්ගේ ලග්නාධිපතිය ලග්නෙට එනවා. ඒතකොට හංස යෝගය ලැබෙනවා, ගුරු හංස යෝගය ලැබෙනවා. ඒතකොට හොඳටම හොඳයි. ඒතකොට පංචමහා පුරුෂ යෝගයකට ගමන් මාර්ගය පෑදෙනවා. මේ මාස 6 කියන්නේ ඔබගේ ජීවිතයේ අති සාර්ථක වූ කාලයක් බඩපත් වෙනවා. ධනු ලග්න හිමියන් සතුටු වෙන්න පුළුවන් කාලයක් ලග්නෙටමයි පැමිණෙන්නේ. ලග්නෙට ආවම සියලු දෝෂ භංග වෙනවා, කරදර නිමා වෙනවා. Tamanට පුළුවන් ජීවිතේ යම් අවස්ථා අත්පසුන දේවල් ජය ගන්න. ඒ වගේ කරන්න දෙයක් තියෙනවා ආරම්භ කරන්න මේ අවස්ථාවේ යම් දේවල් ජය ගන්න පුළුවන්. ඒ නිසා බ්‍රහස්පතිගේ දශාවකුත් යනවා නම් හොඳම මාස 6ට මම කියනවා මේ කාලේ ධන ලාභ ලැබීම්, Tamanගේ ඉඩකඩම් වගේ දේවල් ලැබෙන තුන ඒ ලැබෙනවා. ඒ වගේම නොසිතූ විරු ධන සම්පත් ලැබීමේ හැකියාව මේ අවස්ථාවේ තිබෙනවා. ඒ වගේම මෙම අවස්ථාවේදී මතක තියාගන්න ඕන ධනු ලග්න හිමියනි ඔබගේ කුසල් වැඩි කරගන්න පුළුවන් තරම් මේ කාලේ පූජනීය ස්ථානවල පන්සල් සමග තුලා පුළුවන් ආකාරයට Tamanට වේරවහන්සේ විහාරස්ථාන පිළිසකර කිරීම පුණු පිළියම් වෙන මේ වගේ දේවල් කරන්න තවත් හොඳ වෙනවා. ඔබට හරිම හොඳ කාලයක් බඩපත් වෙනවා. ඒ නිසා ධනු ලග්න හිමියන්ට සතුටු විය හැකි මහ බලවත් වූ කාල වේලාවක් තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා ධනු ලග්න හිමියන්ගේ බ්‍රහස්පති කියන ග්‍රහය ඔබගේ කේන්ද්‍රය අතර ගන්නකො අතර අරන් බලන්න ගුරු කියන ග්‍රහය බ්‍රහස්පති කියන්නේ ගුරු උයන්න කියලා තියෙන්නේ. එතන මොන කොටුද තියෙන බලන්න. ඔබගේ හදහනේ 1 3 4 5 8 9 11 කියන තැනක උපතින් බ්‍රහස්පති හිටිය නම් මේ ග්‍රහමාරුවත් ජීවිතයේ ඔබට හරිම හොඳයි. මතක තියාගන්න හොඳයි. ඒ නිසා සතුටු වෙන්න ධනු ලග්න හිමියනි ඉන්නේ අනිත් අයට සමබලදායකයි. හැබැයි දුර්වලම නැහැ. මොකද හේතුව බ්‍රහස්පති ලග්නයට ආවම හොඳයිනේ. ඒ නිසා ඒ ගැන කම්පා වෙන්න ඕනේ නැහැ. ධනු ලග්න සමස්ත ධනු ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව තුල සතුටු විය හැකි අවස්ථාවක් හැටියටයි කියන්නේ. ඒ නිසා අපි බලමු මේ අවස්ථාවේ ලග්නයට ආපු අයට ඔන්න ජනතා උපහාර ලැබෙනවා. ඒ වගේ දේවල් වලට බලාපොරොත්තු වෙන අයට බොහොම හොඳයි. ජනතාවත් එක්ක එක රාශී වෙලා ඒ වගේ හොඳ පින්කම් කරන අවස්ථාව පෑදෙනවා. ඒවට හොඳ වෙලාව මේක. ඒවට සම්බන්ධ වෙන්නේ කියලා මම ඉල්ලනවා. ඒ වගේ බලමු දැන් ලග්න කොටුවේම හිටියනම් උන්ට ඊටාම බල සම්පන්නයි මුලද කිව්වා වගේම හැබැයි උන් ගුරු වහන්සේ යෝගයෙන් පිළිච්චායි. ඒගොල්ලන් ජීවිතේ වරදින්නේ නැහැනේ. මාර්ග බාධක නැහැනේ. හැම දෙයක්ම සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. විදස්ගත වීමේ හැකියාව වුන් සතුටු වෙනවායි කියලා කියන්නේ. හොඳයි. දෙවැනි හිටියනම් දෙවැනි නීචයි. හොඳින් හෝ නරකින් තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න අය. ඒ නිසා දෙවැනි ඉන්න අය අර පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. මොකද මගේ සමාජ විරෝධී වැඩවලින් සල්ලි හම්බ කරන්නත් එපා. තමන් බොහොම බුද්ධියෙන් අනුන්ට කරදරයක් නොවන විදියට කපටි කන්න නොකර තමන් බුද්ධියෙන් හම්බ කරන්න බලන්න ඕනේ. හැබැයි හම්බ කරන් දක්ෂය කොහොම හරි හම්බ කරනවා. ඒ නිසා ඒ හම්බ කරන්න වැඩක් නෑ. සාධාරණ විදිහට හම්බ කරලා තමයි Tamanට කුසල් පිරෙන්නේ. අසාධාරණ විදිහට හම්බ කරාට පස්සේ ඒ සල්ලි වලින් සැප විඳිනවා තමයි. ඉතින් ඊළඟ ආත්මේ සියලු දුක් කරදර වලට මුහුණ දීලා දුක්ඛිත තත්ත්වයටපත් වෙලා ඊටාම කරදර විඳින්න වෙනවා. ඒක ස්ථිරයි. ඒක ස්ථිරයි. නිසා දෙවැනි ඉන්න අය පරිස්සමින් කටයුතු කරන්න. තුන්වැනි නම් අන්න සමපරයි යහපත් සහෝදරයෝන්ගේ සහසම්බන්ධතා හොඳට ගන්න පුළුවන්. සහෝදරයෝ එක්ක හොඳින් ඉන්න පුළුවන්. කායික වශයෙන් ශක්තිමත් වූ අය, ප්‍රඥාව හොඳට ඇති අය, එනිසා වීරිය හොඳට ඇති අය, ගතේ ශක්තිය හොඳට ඇති අය ඕන්ට පුළුවන් හොඳ ස්ථූල භාවයෙන් හොඳට කටයුතු කරන්න. ඒ වගේම Tamanට ශරීරයෙන් උපයෝගීත්වයෙන් කරන ක්‍රීඩා වගේ දේවල් වලට Tamanට ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව, ශක්තිය උන් සතු වෙනවා. ඒ නිසා ඒක නත් මෙනෙහි කරන්න මතක තියාගන්න. හොඳයි. දැන් අපි කියමු හතරවැන්නේ නම් හොඳටම හොඳයි. ඕන්ට හොඳ ලස්සන ගයක් ලැබෙනවා. තට්ටු ගෙවල් හදන්න පුළුවන් වෙනවා. ඉඩකඩම් ලැබෙනවමයි. හැබැයි ගුණ ධර්ම රකින්න අය, සිත හරිම හොඳ අය, කාටවත් කරදර යන්නේ. තමන්ගේ අම්මට තාත්තට ගෞරවණීය ලෙස සලකන අය හරිම හොඳ අය. ඒ අය ආශ්‍රය කරන්නත් හරිම හොඳයි.
බ්‍රහස්පති 4 ඉන්න අය සාර ධර්ම රකින්න මිනිස්සුනේ. ඕන් එක එකතු වෙන්න. දැක්කොත් හඳහනක් බැලුවොත් අන්න ඔබට හිතේවි හරි හොඳ ගුණ ධර්ම තියෙන අය කියලා. ඒ නිසා යාලත් එක ගන්න. මේ ග්‍රහමාරුවත් හරිම හොඳයි. පස්වැන්නේ නම් අන්න මිත්‍රයි. ඕන්ට බ්‍රහස්පති දසාවක් හරියට අධ්‍යාපන ලබන කාලේ. අවුරුදු 10 වෙදී නැත්නම් 5 වෙදී නැත්නම් 12න් හරි ලැබුවා කියනකො ඉතාම උසස් අධ්‍යාපන ලැබෙනවමයි. විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබලා ඉහළින් ඉහළට යන්න පුළුවන්. රැකී ආරක්ෂා ලැබලා හොඳ දැනට යන්න පුළුවන් අධ්‍යාපන ලැබෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න බ්‍රහස්පති 5 ඉන්න අය ධනු ලග්න හිමියන් ඉගෙන ගන්න පුළුවන් දරුවෝ ඔබගෙන දරුවන් කේන්ද්‍රය අතරම බලන්න බ්‍රහස්පති 5 බලන්න. හරියට ඉගෙන ගන්නවා. බය නැතුව ඉන්න. දරුවට කෑ ගහන්නවත් දරුවා ඉතාමත් හොඳින් ඉගෙන ගන්නවාමයි. හොඳයි. එහෙනම් දරුවන්ට ලැබෙන ඒ බ්‍රහස්පති 5 ඉන්න දරු ලග්න හිමියන්ට හොඳ වාසනාවන්ත දරුවෝ ලැබෙනවා. ඒගොල්ලන්ට බොහොම හොඳයි. හොඳ දරුවෝ ලැබිලා ඒ දරුවෝ නිසා සතුටු වෙ හැකි තත්ත්වයක් පත් වෙනවා. ඒ දරුවෝගේ ජීවිතයත් සාර්ථක බවට පත් වෙනවම තමයි. හොඳයි. 6 වෙන්නේ නම් සතුටුයි. 6 වෙන්නේ සතුටු වීම දුර්වලයි. සමහර වෙලාවට තමන් මතක තියාගන්න ඕනේ ආයතොත් එක්ක ගැටුම් හදාගන්න යන්න එපා. ඊවෙන් අර මත ගැටුම් ඇති කරගෙන ඉවරලා ප්‍රශ්න ඇති කරගන්න බලනවා. ඒවට යන්න එපා. ඒ වගේම තමයි තමන්ගේ කුස ආශ්‍රිත කියන බල ආශ්‍රිත යම් රෝග අවස්ථාවට යොමු වෙන්න පුළුවන්. වාත වේදනා වගේ දේවල්. බඩ පිරිච්ච වගේ හැමදෙස්සෙම පිරාදාලා වගේ වෙනවා. ඒ නිසා වාතෙන් පිරෙන ලෙඩ රෝග වලට හේතු වෙනවා. ඒ වගේම තමයි අద్භූත දෝෂ බලපෑම් ඇති වෙනවා කියන ඒගොල්ලන්ගේ වයසට ගියාට පස්සේ බඩ ටික අර පිරිච්ච වගේ හරි අමාරු උසම ගන්නත් අන්න ඒ වගේ මතක තියාගන්න ඕනේ වාත වේදනා ඇති කරනවා කියලා කියනවා. හතේ නම් හතේ තාමත් මොකද නැහැ. එතන බාධක ස්ථාන වෙනවනේ. එතනද සතුටුයි මූඩයිනේ. එතනද මොකද වෙන්නේ? අන්න විවාහයේ සතුට කියන එක නැති වෙනවා. විවාහය හුඟක් කල් යනවා. විවාහයේදී බලාපොරොත්තු වෙන තත්ත්වයට මේ ජීවිතය හදාගන්න අපහසු වෙනවා. සමහර වෙලාවට විවාහයක් කරන්නේ හුඟක් අය ගිහිල්ලා ආදර සම්බන්ධතාවලට සිත් පහල කරන්නේ නැහැ. ඒ අය සමහර වෙලාවට ඒගොල්ලන්ට ඕනෙම නැහැ විවාහයක්. සමහරට වැරදිලා හරි සෙනසුරුවේ සිකුරේ යෝග වෙලා හිටියොත් ඔය ඒ කෙනාගේ විවාහයක් ඇත්තේම නැති ගානයි. විවාහයක් කරන්නම බැරි වෙනවා. තනියම ජීවත් වෙන්න වෙනවා. මතක තියාගන්න ඕනේ. එහෙනම් හොඳ පරිස්සම් වෙන්න ඕනේ විවාහයක් කරාදී. ඒ වගේම විවාහ කරනකොට Tamanට අධික කාමුක කෙනෙක් විවාහ වෙන්න හොඳම නැහැ. මොකද මේ අය කාමුකත්වයක් නැහැ. ආසාවන් පසුපස යන්නේ. Taman විවාහ වුණ කෙනා එහෙම කෙනෙක් නෙවෙයි. ඔබගෙන් ලැබෙනා වූ සතුට ලැබෙන්නේ නැතුන වෙන්නේ. ඕන් යනවා වෙනත් රසාස්වාද හොයා. ඒකෝර මොකද පවුල ගැටුම් ඇති කරනවා. අන්න ඒ නිසා විවාහයේදී හොඳට පොරොන්දම් බලලා විවාහ වෙන්නේ කියලා මම මතක් කරනවා. අටේ නම් උච්චයි. හරිම හොඳයි. ඉතින්ද මොකද වෙන්නේ? අන්න හොඳ දීර්ඝායුෂ ලැබීමක් වෙනවා. අවසානයේ සැපවත් වූ මරණයක් වෙනවා. තමන්ගේ බිරිඳට ස්වාමියාට හම්බ කරන්න පුළුවන්කම හම්බෙනවා. ඌන්ගේ ධනයෙන් සතුටු වෙන්න පුළුවන් වෙනවා. ඌන්ට දියුණු වෙන්නටපත් වෙනවා. තමන්ගේ සමහර වෙලාවට බිරිඳගේ අටේ ධනු ලග්න හිමියන් අටේ හිමියන් කියන ගුරු ඔන්න උච්චයි. ඒකට සමගේ ස්වාමියාට හරිම හොඳයි. දැන් පිරිමි කෙනෙකු හිටියත් ඒත් බිරිඳටත් හොඳයි. ඒ නිසා බොහොම හොඳයි අටේ ඉඳීම. එහෙනම් ධනු ලග්න හිමියන්ට අටේ ඉඳීමත් මේ ග්‍රහ මාරුවත් හොඳයි කියලායි සඳහන් කරන්නේ. නමේ හරිම හොඳයි. මිත්‍රයි පූර්ව පුණ්‍යස්ථාන පෙර පිං තියන අය පිරිච්ච පිං කල. ඉතින් මේ ග්‍රහ මාරුවත් හරිම හොඳයි. ඒ අයගේ ජීවිතයත් හරි ලස්සනයි. ඔවුන්ගේ ජීවිත රටාවට දාන දීම, ඒ වගේම ප්‍රතිපත්තිකව මිනිස්සු, තමන් ආගමානුකූල ජීවිත හසුරවන මිනිස්සු, දන් දෙන්න, සිල් රකින්න, ඒ වගේ පූජනීය ස්ථාන වලට ගිහිලා ඒවා කටයුතු කරන්න, ඒ වගේ සමිත සමාගම් වලට හරි ආසය බැඳෙන්න. එහෙනම් ඔබ හරිම යහපත් මිනිසු, පෙර පින් තියෙන මිනිසු මේ සසරෙත් පින් පුරව ගන්නවා. සංසාර වශයෙන් තුව පින් පිරිච්ච කෙනෙක් බාටපත් වෙන නිසා ගොඩාක් හොඳයි. නම් වෙන්නේ විදියට ඉන්න ධනු ලග්න හිමියන්ගේ ගුරු. හැබැයි මේ ග්‍රහ මාරුව උන්ට පින පිරනවා ග්‍රහ මාරුවක් හැටියට සඳහන් කරන්න වෙනවා. 10 නම් සතුරුයි. රැකියාවේ ප්‍රශ්න, Tamanට රැකියාවක් ලැබෙන්න යනවා. ඒක කවුරු හරි විසින් හතුරුකම් කරනවා. මොනවා හරි බාධා වෙනවා. දැන් රැකියාවකේ සහනය යන්නේ. රැකියාවක් කරාට ඒකේ ප්‍රතිඵල නැහැ, සහනය නැහැ. හැම විටම ගැටලු. තමන්ගේ වටපිටාවෙන් එන ගැටලු. එහෙ මොනවා හරි වෙලා ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා මේ ග්‍රහ මාරුවත් පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ අය. ඒ වගේ අයගේ රැකියා ස්ථානයේ මුදල් වගේ ගනුදෙනු කරන පරිස්සම් වෙන්න ඕනේ. ඒවට අස්සම් කරනවා පරිස්සම් වෙන්න ඕනේ. ඔබට ඒ මුදල් ගෙවන්න වේවි. නැත්නම් ඔබ හොරකමට වංචාවට අහු වෙන්න පුළුවන්. පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. අතක තියාගන්න ඕනේ 10 ඉඳීම 11 ඉඳීමත් හොඳ නැහැ. 11 සතුටුයි. 11 සතුටු වුණා මොකද
ආදායම් මාර්ග වැසෙනවා. ආදායම් මාර්ග වැහැරෙනවා. සමහර වෙලට ආදායම් මාර්ග එන දේවල් වලින් තමන්ට හරියට ලැබෙන්නේ නැහැ. ඒවා අනුන් සතු වෙනවා. තමන් හම්බ කරනවා. තමන් ළඟ නෙමෙයි ඒවා තියෙන අනුන්ට ඒවා යනවා. ඒ නිසා 11 වෙනි හිටියත් පරිස්සම් වෙන්න දනුලග්න හිමියනි ඔබට ඒ තුලින් එන කරදර වලට මුහුණ දෙන්න බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා ඉල්ලනවා. එතකොට අපි බලමු 12 වෙනි දීම මිත්‍රයි. හොඳයි. අවසාන කාලයේ ලෙඩ ඇඳ හරි සුවපත් විදිහට ඉන්න පුළුවන් වෙනවා. අවසාන කාලේ දැහැමි ජීවිතයක් ගත කරන පින් දහම් කරමින් හොඳ අවසානයක් ඔබට ලැබෙනවා. ඒ වගේම සමාජයේ යහපත් පින්කම් කරන්න ඔබට ලැබෙනවා. නිසා අවසාන කාලේ තමයි ඔබ පින් ලැබි වෙන්නේ, පින් දහමට ලැබි වෙන්නේ, සිල් රෙද්ද පෙරවන්න ඔබට යන්න වෙනවා. ඒ කාලෙ ඔබ හරි කැමැත්තෙන් මේවට යොමු වෙනවා. එහෙනම් දන්ලග්න හිමියනි ඔබට මේ දන්ලග්න හිමියන්ට මේ ග්‍රහ මාරුව ඉතාම වාසනාවන්ත බව ප්‍රකාශ කරනවා. මකර ලග්නය. මකර ලග්නය ඔබටත් මේ ග්‍රහ මාරුව පිළිබඳව කතා කරන්න වෙනවා. මකර ලග්නය ඔබගේ මේ ග්‍රහ මාරුව සිදු වෙන්නේ 12 වෙනි රාශියේ වැයස්ථානය. වැයස්ථානයට පැමිණීම බ්‍රහස්පති සුබ නම් ඔබට හොඳයි. වැය අඩු වෙනවා. හැබැයි අසුබ නම් ඔබගේ වැය වැඩි වෙනවා. පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා සුබ අසුබ භාවය බලන්න මම දැන් තව ටිකකින් කියා දෙනවනේ. ඔබගේ කේන්ද්‍රය අතරගෙන ලෑස්ති වෙන්න ඕනේ. හැබැයි 12ට ආවම සෙනසුරුගේ රාශියක්නේ මකර කියන්නේ. එහෙනම් 12 වෙනි කොටුව කියන්නේ ධනු රාශියනේ. එතනට ආවම බ්‍රහස්පති හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වැය වැඩි වීම ඇති වෙන්න හේතුව තමයි උපතින් බ්‍රහස්පති දුර්වල නම් විතරයි. නැත්තම් හොඳයි ඔබට. එහෙනම් අපි බලමු මේ මකර ලග්න හිමියනි ඔබගේ බ්‍රහස්පති ග්‍රහය උපතින් පළවෙනි කොටුවේ, දෙවෙනි කොටුවේ, තුන්වෙනි කොටුවේ, හතරවෙනි කොටුවේ, හත්වෙනි කොටුවේ, අටවෙනි කොටුවේ සහ 11 12 කොටු වල හිටියේ නම් ඔබට නරක නැහැ. ඔබට හොඳයි. ඒ නිසා ඔබට මේ ග්‍රහ මාරුව තුළින් මේ තත්ත්වය සාර්ථක වෙන නිසා අසාර්ථක වෙන්නේ නැහැ. හැබැයි මේ දවස්වල මකර ලග්න හිමියන්ට යන්නේ ලග්නේ රාෂ්ටකය. ඉතින් ලග්නේ රාෂ්ටකය ගියාට ප්‍රශ්නයක් නැහැ. මොකද සෙනසුරු ලග්නේට ආවම මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපතියනේ. එහෙනම් මේ ග්‍රහ මාරුවත් නරක වෙන්නේ නැහැ. ඒකෙන් යම් යම් යහපත් සාධනීය ප්‍රතිඵල ලැබෙනවා. 12ට ආව කියලාම බය වෙන්න ඕනේ නැහැ. ඒක ලග්නේ තියෙන ක්‍රමයේ හැටියට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මේක දුර්වලම නැහැ. නමුත් යම් වියපක්ෂය වැයපක්ෂය වැඩි වීමක් ගැන තමයි සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේම තමන්ගේ රෝග තත්ත්වයන් තිබුණා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔය ඒ ගැන සයිකල් එක දාපන්න ඕනේ. අපි බලමු දැන් ඔබ කේන්දර අතර ගන්නකො එකින් එක කොටුවෙන් කොටුව බලමුකෝ. මේ බ්‍රහස්පති හිටියම මොන වගේ ප්‍රතිඵල ලබා දෙන්නේ කියලා. ඒ වගේම ග්‍රහ මාරුව තුළ එන ප්‍රතිඵලයක් කොටුවෙන් කොටුවෙන් ප්‍රතිඵලයක් දෙකක්. ඒ නිසා අපි බලමු ඔබගේ ලග්න කොටුවේ කොහොමද ඉන්නේ කියලා. ලග්න කොටුවේ හිටියම නීචයි. නීච වුණාම මොකද වෙන්නේ? බ්‍රහස්පති හරි හොඳයි. කොහොම හරි මුදල් හොයනවා. තමන්ට ලැබෙනවා. තමන් ධාර්මිකව හෝ අධාර්මිකව හෝ තමන් සල්ලි හම්බ කරන දක්ෂය. බිස්නස් කරන අය. ව්‍යාපාරික අවස්ථාවක්. හොඳ ව්‍යාපාරිකෝ. මකර ලග්න හිමියෝ තමයි විශාල ව්‍යාපාරිකවට පත් වෙලා තියෙන්නේ. මතක තියාගන්න ඕන ලෝකේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ හිටියා. මකර ලග්න හිමි. දැනුත් ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ ව්‍යාපාරික වශයෙන් කටයුතු කරන. හැබැයි දක්ෂ ඇයි මේ දක්ෂ මකර ලග්න හිමියා? සත්තු 5 දෙනෙකුගෙන් හැදිච්ච තම මනක්කල්පිත රූපයක්. ඒ කියන්නේ ඕනෑම තැනකට ගියොත් ඒ පුජ්‍යලයාගේ ස්වභාවය අරන් ජීවත් වෙන්න පුළුවන් අය. ඒ නිසා තමයි ඕන්ට ඕනෑ තැනක ජය තියෙනවා. නිසා මකර ලග්න හිමියන් තමයි ලග්න 12න්ම යම්සි විදිහට අපි හිතුවේ කපටි කිව්වොත් ඒක නිවැරදි. ඔවුන්ට පුළුවන් දක්ෂයි. ඒ දක්ෂතාවය තුළම ඔවුන්ගේ ජීවිතය හරි ගස්ස ගන්නවා. හැබැයි ලග්නේ බ්‍රහස්පති හිටියොත් හොඳ දක්ෂ ජ්‍යොතිෂවේදී වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි සෙනසුරුත් හිටියොත් ඊටාම බල සම්පන්න වෙනවා. ලග්න කොටුවේ. එහෙනම් ඊටා බල සම්පන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ. හොඳ ග්‍රහ බලයක් තමයි ලග්න කොටුවේ නීච වීම තුල මකර ලග්න හිමියාට ඒ සම්පත් සාධනීය වෙනවා. අවසානයේ මැදිවියෙන් පසු ස්ථිරව දියුණු ලැබීමේ හැකියාව නියත ලෙසටම තියෙනවා කියලායි සඳහන් කරන්න වෙන්නේ.
අපි බලමු දෙවෙනි කොටුවේ හිටියනම් සමබලයි ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය හරිම හොඳයි බැංකු තැන්පත් දියුම් ඉතාමත් පිරෙනවා ඔවුන්ගේ වාක් ශක්තියත් හරිම හොඳයි ගුණධර්ම හරි රකින්න අය මොකද වචනෙන්වත් කාගේ හිත රිදෙවන්නේ නැති අය ඒ නිසා දෙකේ හිටීම හරිම හොඳයි මේ ග්‍රහ මාරුවත් ඔවුන්ට යහපතක් වෙනවයි කියලා සඳහන් කරන්නේ තුනේ හිටිය මොකද වෙන්නේ තුනේ සක්සෙස්යි එහෙනම් ඉතාම හොඳයි යහපත් සහෝදරක පිරිසක් වෙනවා පිරිමි සහෝදරයන්ගේ උදව් උපකාර වැඩිපුර ලැබීමේ හැකියාව තියෙනවා සහෝදරයන් සමග සහසම්බන්ධතාවය සහ උදව් උපකාර ඕංගුනුත් ලැබෙනවා ඕන්ටත් උදව් උපකාර කිරීමේ හැකියාව සහ ඕන්ගේ වාසනාව තියෙනවා එනිසා තුන්වෙනි ණයට කායික ශක්තිය ඒ වගේ වීරිය ශක්තිය ඕන සතු වෙනවා හතර වැන්නට මහකර ලග්න හිමියන්ගේ සෙනසුරු ඉතාමත්ම හොඳයි උන්ට ගෙවල් දුරවල් ලැබෙනවා ඉඩකඩම් ලැබෙනවා ඒ වගේම තට්ටු ගෙවල් ලැබෙනවා යහපත් ගුණවත් මිනිස්සු උන්ගේ සිතුවිලි හරිම යහපත් මේ සමාජයේ තමන්ගේ අම්මට තාත්තට සමාජයට ආදරය කරන මිනිස්සු ගුණධර්ම අතින් ඉතාමත්ම යහපත් මිනිස්සු ඒ නිසා හතර වැන්නේ බ්‍රහස්පති ඉඳීම ඉතාම හොඳයි මහකර ලග්න හිමියන්ට පස්වැන්නේ නම් සතුරි පස්වැන්නේ සතුරි කියන්නේ පස්වැන්නේ කියන්නේ ධර්මපල ස්ථාන සහ අධ්‍යාපන ස්ථානයේ ඉතින් අධ්‍යාපනයට පොඩ්ඩක් කඩතුළු ඇති වෙනවා සමහර වෙලාවට ඒ හරියට අවසන් කරගන්න බැරි වෙනවා උන්ට ඒකදී යම්සි මගදී මොනවා හරි කරදර ඇති වෙන්න පුළුවන් ඒ නිසා ධර්මපල වලදී ලොකු ප්‍රශ්න ඇති වෙනවා සමහර ධර්මපල අඩු වෙන්න පුළුවන් සමහර දමන්න දරුවෙක් හරි ලැබුණොත් ඒ දරුවගෙන් සාර්ථකව සතුටු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ වගේ අවස්ථාවන් දෙන්න පුළුවන් අන්න ඒ නිසා බොහොමත් පස්වෙනි බ්‍රහස්පති ඉඳීම මකර ලග්න හිමියන්ට සුබ නැති කියලායි සඳහන් කරන්න වෙන්නේ. හයවැන්නේ ඉඳීම සතුරි මූඩයි. එතන ටිකක් කරදරයි නරකයි. උන්ගේ ලෙඩ රෝග පීඩාව ලක්වීමේ තත්ත්වයන් තියෙනවා. ඒ වගේම තමයි බඩේ අසනීප විවිධ අවස්ථාවලදී වාත අමාරු. ඒ වගේම දෝෂ ඇතිවීම. කායික දෝෂ සමහරට යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණේ දෝෂ යම් දෝෂ හරි ඉක්මනින් ගොදුරු වීමේ හැකියාව තියෙනවා දෙවියන්ගේ දේව අවුල් ඇතිවීම ඇති සමහර වෙලාවට එහෙම කියනවා එහෙම යම් දෝෂ බාධා ඇතිවීමට බොහෝ ඉඩ තියෙන නිසා අන්න 6 වැන්නේ බ්‍රහස්පති නමක ලග්න හිමියන් ඉන්දහම් කරන්න නිතරම බුද්ධියෙන් කටයුතු කරන්න ඒ තුලින් ඔබට පුළුවන් ඒ තියෙන බාධා වළක්වා ගන්න 7 නම් අන්න උච්චයි බ්‍රහස්පති 7 ටීම හරිම හොඳයි උච්චයි තමන්ට ලැබෙන විවාහය ඉතාම හොඳ කෙනෙක් විවාහ වෙන ලැබෙනවා නමුත් විවාහය කල් යනවා පහු වෙනවා ඒ වගේ වුන් වැඩි වැඩේ දෙන්නේ නැහැ ගුණධර්ම අතින් හොඳ අය ඒකෝට තමන්ගේ චරිතය කෙලස ගන්නෑ චරිතය මනාව රකින්නවා එතකොට ඒ ආකාරයෙන් රකින්න කෙනෙක් නම් මොකද වෙන්නේ තමන් විවාහයේදී සුදුස්සෙක් තෝරාගත යුතුයි අධික කාමුකත්වයේ තියෙන කෙනෙක් තෝරා ගැනීම හොඳ නැහැ මොකද මකර ලග්න හිමියන්ගේ හතේ බ්‍රහස්පති නම් ඔවුන් තැම්පත්නේ ඒ වගේ තැම්පත් නැති කෙනෙක් එකතු වුණාම තමන්ගේ ආසාවන් ඉෂ්ට වෙන්නේ නැති වුණාම ඉතින් පවුල් වල ගැටලු ඇති වෙනවා. අන්න ඒක නම් බොහෝ බුද්ධියෙන් හිතලා වැඩ කරන්න ඕනේ. ඒ නිසා මකර ලග්න හිමියන්ට හතේ හිටියම හොඳයි. සහ සම්බන්ධතා හොඳයි. හවුල් ව්‍යාපාර වලින් හොඳයි. ඒ වයින් යහපත හම්බ වෙනවා. නමුත් මහා ප්‍රබල ව්‍යාපාරයේ විවාහය කියන ඒ ව්‍යාපාරේ නම් අර්ථාර්ථක වෙනවා දැනගෙන කරොත්. හොඳයි නොදැනගෙන කරොත් ලොකු ප්‍රශ්නකට පාත් වෙනවා. ඒක ගැන දැනගන්න ඕනේ. අපි අටවැන්නේ කියොත් මිත්‍රයි අන්න අවසානයේ හොඳ සැපවත් වූ මරණයක් හිමි වෙනවා කරදරයක් නැහැ ජීවිතයේ අවසාන භාගයත් ඒ වගේම සාරික වශයෙන්ොත් ඉතාමත්ම ගුණ යහපත් වෙනවා අවසාන කාලේ සැපවත් වූ පින් ලැබෙනවා පින් කරන්න සිටිලි පහළ වෙනවා හරි හොඳයි ඒ නිසා යාළගේ මරණය සිදු වෙලා වසර ගාණක් අවුරුදු ගාණක් දීර්ඝ කාලයක්ම පින් ලැබෙන අය එහෙනම් ඒ දරුවෝ පින් කර ලබා දේවි පරම්පරාවෙන් පරම්පරාවට පින් කර ලබා දේවි ඒ අයට බොහොමත්ම හොඳයි ඒ වගේම නවවැන්නම් අන්න සතුරුයි මොහොත නැහැනේ මොකද පින් දහම් වලට හිත නැහැනේ ඒගොල්ලෝ පින් දහම් කරන්න ඇදගෙන යන්න ඕනේ තමන්ගේ පන්සලකට යනවා නම් මෙහි ඇවිදින්න වඳින්න යනවා මල් ටික අරන් යනවා තියෙනවා ආපස්සට එනවා ගාතාවක් කියන්න කැමති වෙන්නේ නැහැ පිරිතක් කියන්න කැමති වෙන්නේ නැහැ ඒ අය ටිකක් මේ පිළිබඳව ටිකක් ප්‍රශ්න ඇති කරගන්න ප්‍රශ්නාර්ථයක් බවට පත් කරනවා පෙර පින තිබෙනවා නමුත් පෙර පින ඉහළට එන්නේ නැහැ ඒ නිසා පෙර පින ඉහළට ගන්න ඕන නිතරම කුසල් සහිත ජීවිතයක් ගත කිරීමට තමන් උනන්දු වෙන්න ඕනේ ඒ තුලින් පුළුවන් ඒ විශේෂයෙන් බ්‍රහස්පති දුර්වල අය පන්සල් පිරිසක් රැකීම
කුණු පිළියම් කිරීම, ඔය බෝධි මල් වතු ගෑම. මේ වගේ දේවල් කිරීම හරිම හොඳයි. ඒ වගේම ඔය සිවුරු පිළිකර පූජා කිරීම. ඔය ඒ වගේ දේවල් හරිම හොඳයි. හැබැයි අටපිරිකරක් වගේ පූජා කිරීම හරිම හොඳයි. හැබැයි මේ පූජා කරන්න ඕනේ ඒක පරිහරණය කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමකට. නැත්තම් ගිහිලා බෝධියකට ගිහිලා තියලා එන එක නෙමෙයි. මේ කොහේ හරි තියලා එන එක නෙමෙයි. ඒක පරිහරණය කෙනෙකුට පූජා කරොත් ඒකේ පින අතිමහත් වෙනවා. හොඳයි. එහෙනම් අපි 10 වැන්නේ හිටියම සතුරු වීම රැකියාවට බලපානවා. රැකියාවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රැකියාව ලැබීමේදීද රැකියාව කරගෙන යෑමේදීද හතුරන් නැති වෙනවා. Tamanට සැහැල්ලුවෙන් සතුටින් යන්න බැරි වෙනවා. සමහර වෙලාවට තමන්ගේ රැකියාවට ගැටලු ඇතිවීම බොහෝ සෙයින්ම වැඩි කරනවා. ඒ වගේම එතෙන්දී පරිස්සම් වෙලා කටයුතු කරන්න ඕනේ. තමන් කරන රැක්ෂාවට විශේෂයෙන් තමන්ගේ වටපිටාවෙන් ප්‍රශ්න ඇති කරනවා. නිසා යාලට රැකියාව ලැබීමත් ප්‍රශ්නයක්, ලැබුණත් කරගෙන යාමත් ප්‍රශ්නයක්. සමහරවිට මගදී ඇතැල මට රැකියාවක් ඕනේ නැහැ කියලා තමන්ගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන අය. ඒ නිසා මතක තියාගන්න යටත් රැකියාව කිරීමේ හැකියාව සහ ඕනෑකම නැති අය. ඒ නිසා යාලට නරකයි. බ්‍රහස්පති 10 හිටියේ. 11 නම් 11 මිත්‍රයි. ඔහුගේ ආදායම් මාර්ග හරිම හොඳයි. දියුණුවෙන් දියුණු පරිවර්තන වීමේ හැකියාව තිබෙනවා. බ්‍රහස්පති දසාවක් ආවොත් ඒ ස්ථිර වශයෙන්ම ඔහුගේ ජීවන රටාව දිනෙන් දින දියුණුවට පරිවර්තන වෙනවා. ඔහුගේ ජීවිතය අතිසාර්ථක වසර 16ක් බ්‍රහස්පති ඉඳදී 16 වර්ෂය පුර ජීවිතයේ සියලු සැප සම්පත් ලැබීමේ මාර්ග පෑදෙනවා. තමන්ට ඒ නිසා බ්‍රහස්පති මකර ලග්න හිමියනි 11 නම් මේ ග්‍රහ මාරුවත් ඔබට ඉතාම යහපත් බවයි පෙනී යන්නේ. 12 වෙනි නම් මොකද? 12 වෙනි නම් ස්වක්ෂේසයි මිත්‍රයි ඉතාම හොඳයි මූල ත්‍රිකෝණයි. ඔවුන්ගේ අවසානයේ බොහොමත්ම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මරණයෙන් මත්තේ ඔබට හොඳ ස්ථාන උපදින්න පුළුවන් කියලායි ජ්‍යොතිෂ සඳහන් වෙන්නේ. ඒ නිසා බොහොමත්ම යහපත් අවසාන කාලයත් එහෙමයි. ලෙඩ රෝග පීඩාවලිනුත් තමන් වැරකිලා සුවපත් වූ ජීවිතයේ අවසානයක් ඔබට හිමිකම තිබෙනවා. මේ ග්‍රහ මාරුවත් නරක නැහැ. සුභවාදී ලෙස ගත කිරීමේ හැකියාව මකර ලග්න හිමියනි ඔබට ලැබෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නය ගැන කතා කරන්න යම් බ්‍රහස්පති පැමිණෙන්නේ හොඳම තැනට. අයස්ථානයටම තමයි 11 වෙනිට. 11 වෙනි කියන්නේ අන ලැබීමේ මාර්ග වැඩි කරනවා. තියෙන මාර්ග තවත් හොඳටම දියුණු කරනවා. Tamanට මේ අවස්ථාවේදී රැකියාවක් නැතුව නැත්නම් ආදායම් මාර්ගයක් නැතුව හිටියනම් ආදායම් මාර්ග පහළ කරගන්න පුළුවන් කුම්භ ලග්න හිමියනි මේ මාස 6ේදී. ඔබ උනන්දුව විදේශගත වෙන්න, රැකියාවක් ලබන්න, නැත්නම් Tamanට ආය මාර්ග තව තවත් වැඩි කරගන්න අලුත් දේ ආරම්භ කරන්න හොඳ කාලයක් බවයි පෙනී යන්නේ. නිසා 11 වෙනිට බ්‍රහස්පතිගේ පැමිණීමත් 11 වෙනියේ බ්‍රහස්පති හිටපු කෙනෙක් නම් මේ අවස්ථාව ඉතාම යහපත්යයි කියලායි සඳහන් කරන්න වෙන්නේ. මතක තියාගන්න ඕනේ. ඒ නිසා කුම්භ ලග්න හිමියනි ඔබගේ උපන් කේන්ද්‍රයේ බ්‍රහස්පති රාශිය අනුව ලැබෙන ප්‍රතිඵල අපි දැන් බලමු. ඒ නිසා අතට ගන්න ඔබගේ කේන්ද්‍රය මතක තියාගන්න බ්‍රහස්පති ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව, හයවෙනි කොටුව, හත්වෙනි කොටුව, නවවෙනි කොටුව, 11 වෙනි කොටුවේ හිටියනම් ඕකට මේ ග්‍රහ මාරුවත් හොඳයි, ජීවිතයේ බ්‍රහස්පතිත් හොඳයි. බ්‍රහස්පතිත් ඔබට තියෙන්නේ යහපත් ලෙසයි කියලා සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේ අයට බ්‍රහස්පති දසාවක් එහෙම ලැබුවොත් හරිම හොඳයි. දියුණු වෙනවා, යහපත් වෙනවා, සාර්ථක ජීවිත ගත කරන්න හැකියාව ලැබෙනවා. අනිත් අයට සමඵලදායකයි. අපි බලමු දැන් කොටුවෙන් කොටුව ඔබගේ හඳහන අතට අරගෙන බලන්න වම් අත පැත්තට ගෙනගෙන යන්න. කොටුවෙන් කොටුව බ්‍රහස්පති කියන්නේ ගුරු කියලා ග්‍රහය. බලමු. ලග්න හිටියම හොඳයි. සමඵලදායකයි. ටිකක් ඇඟ මහත් වෙනවා, කෙට්ටු වෙන්නේ නැහැ. ලස්සන එකක් බඩපත් වෙනවා. උන් ජීවිතය අවබෝධයෙන් ගත කරන්න පුළුවන් අය. මාර්ග බාධා වලින් වැරකෙනවා. උන්ට ලොකු මාර්ගයක් ඉන්නේ නැහැ. මොනවා ලොකු විපතක් ආවත් එකේ බේරෙන්න පුළුවන් වෙනවා. කෝටියක් දෝෂ භංග වෙනවා. ඒ නිසා උන්ට බ්‍රහස්පතින් අය ඥානාන්විත ජීවිත ජයගැනීමේ හැකියාව තමන්ගේ ශරීරය ටිකක් උඩා කුසව නැහැ. නමුත් ශරීරය පිරිපුන් හැබැයි පාට වර්ණගත අය. වැඩිපුර ඉන්නේ කළු කාල වර්ණ අය නෙමෙයි. ඒ නිසා හොඳ වර්ණයක් හිමිකම් කියන කුම්භ ලග්න හිමියා. ඒ නිසා ඔබට බ්‍රහස්පති ලග්න හිටියනම් හොඳයි, යහපත් වෙනවා. මේ ග්‍රහ මාරුවත් හරිම හොඳයි මතක තියාගන්න. දෙවෙනි රාශිය නම් ස්වක්ෂේසයි හරිම හොඳයි. ඔවුන්ගේ ධනය වර්ධනය වෙනවා. වචනවල කාට වරිදවන්න තිය අය.
ගුණ ධර්ම වචන දැහැමි වචන කතා කරනවා. ඊට බණ දේශනා කරනවා. කෙනෙක් ගුණ ගන්න උත්සාහ කරන අය හරිම හොඳයි වුන්ගේ බ්‍රහස්පති දෙකේ නම්. උන්ට ආදායම් ලැබිලා බැංකු ගිණුම් තර වෙලා හොඳ ජීවිතයක් ගත කිරීමේ හැකියාව උන්ට ජීවිතේ ලැබෙනවාමයි. තුන්වැනි නම් මොකද වෙන්නේ? තුන්වැනි මිත්‍රයි හොඳ සහෝදරයෝ ලැබෙනවා. තමන්ගේ වීරිය වැඩි වෙනවා. සහෝදරයන් සමග සහසම්බන්ධතාව උනා ගැනීමෙන් යහපත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ශක්තිය ලැබෙනවා. බ්‍රහස්පති දසාවක් තුන නම් සහෝදරයන් සමග තිබුණ කුරුපාවතාව තව වැඩි වෙමින් ඔවුන්ගේ උදව්පකාර අපින් දියුණුව ලැබීමේ හැකියාව ඔවුන්ගේම උදව්පකාර ලැබීමේ හැකියාව ලැබෙනවා කියලායි සඳහන් වෙන්නේ. හතරවැන්නම් හොඳම නැහැ. මොකද හේතුව හතරවැන්න සිත වගේ තැනක සිත හොඳයි. නමුත් ඌන්ට සතුරු වේදන ඉඩකඩම් තිබෙන ප්‍රශ්න ගියක් හදාගෙන ගියා ඒක ඉවර කර ගන්න බෑ. මොනවා හරිලා බාධක වෙනවා. එක ගියක් ඉඳලා ඒකෙන් තව ගියකට යන්න සිදු වෙන්න පුළුවන්. ප්‍රශ්න ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ඉදා කරගැනීමේ හැකියාව ඌන්ට පින්දහම් කරලා නැති කර ගන්න. නැතුනොත් බොහොම ප්‍රශ්න ඇති කරනවා. හැබැයි යහපත් සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි තුලම ඔබට වටා ඉන්න අය ඔබට සිතුවිලි හොඳ වුණාට ඔබ වැරදිකාරයෙක් බවටපත් වෙනවා. ඒ වගේ අවවාද දෙන්න යන්න එපා. ඒකෝර ඔබ බ්‍රහස්පති සතුටුසයි අවවාදය අනිත් කෙනාට ඇහෙන්නේ වරදක් ලෙසයි. ඒ නිසා ඒ ගැන මතක තියාගෙන ඔබ කටයුතු කරන්න. ගියක් දුරක් හදනවා නම් දෙසරයක් තුන් සැරයක් හොයන්න මේ භූමියේ දෝෂ තියෙනවද කියලා නැත්නම් තමන් හදන සැලැස්මේ නිමා සැලැස්මේ අඩුපාඩුකම් කියන පුළුවන්. පස්සේ ඒක කඩන්න වෙනවා. ඒ නිසා මතක තියාගෙන බ්‍රහස්පති 4 නම් කුම්භ ලග්න හිමිනේ ඒ ගැන සිතේ තියාගන්න. පහේ නම් සතුටේ මූඩයි අධ්‍යාපනය ලබන්න හරියට බ්‍රහස්පති දසාව ලැබුවා. ඉගෙන ගන්න කාලේ අධ්‍යාපනයට මොනවා හරි කඩතුළු ඇති වෙලා බාධක ඇති වීමට හේතු වෙනවා. පරිස්සම් විය යුතුයි. එතෙන්දී තමන්ගේ ඉගෙනීමට ඉහළට ගිහිල්ලා වෙලා අවසාන මොහොතේ ලැබෙන ලකුණු සංඛ්‍යාව ඔබට සතුටු නැහැ. සමහර වෙලාවට ලැබුණේ ඔබ බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලැබිලා නැහැ. ඔබ ඉහළටම යනවා. අනිවාර්යෙන් ගිහිල්ලා මොකද වෙන්නේ? අවසාන වෙලාවේ ඔබ ප්‍රතිඵලය ශූන්‍ය කරමින් ඔබ කම්පණයටපත් කරනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ තමන් ලියන දේ දෙසරයක් තුන් සැරයක් හිතලා බලලා තමන් විභාග වලට ඉදිරිපත් වෙන්නේ මේ වගේ අය. ඒ වගේ තමන්ගේ දරු සම්පන්න ලැබීමේදී විශේෂයෙන්ම ගැබ ආරක්ෂා කරගන්න. තමන්ගේ දරු පරවලදී ඒ දරුපණ අහිමි වීම නැත්නම් දරු ගබ්සා වීම නැත්නම් ඒ මාසික ඔසොප් චක්‍ර අක්‍රමවත් වීම සහ ගර්භාෂයේ ප්‍රශ්න පවා ඇතිවීමට හේතු තියෙන නිසා පරිස්සම් වෙන්න ඕනේ. තමන්ට ලැබෙන දරුවෝ ලැබුණොත් ඒ දරුවෝ පවා තමන්ගේ සිත් දූෂණය කරනවා, සිතට වේදනාවක් ඇති කරනවා. මතක තියාගෙන ඒ දරුවන්ට දැහැමි ජීවිතයක් ගත ගන්න ඔබ පුංචි කාලේ ඉඳලම කියා දෙන්න. අපි 6 නම් උච්චයි 6 වෙනි ඉඳීම බොහොම හොඳයි. රෝග වලින් වළකිනවා, සතුරන් මර්ධනය වෙනවා. ඔබට 6 වෙනි හිටියම වරදක් වෙන්නේ නැහැ. ඔබට යහපත සපත සාන්තිය මිස අයහපතක් වෙන්නේ නැහැ. 7 නම් හොඳයි මිත්‍රයි. ඔබට යහපත් වූ ගුණවත් වූ විවාහයක් ලැබෙනවා. හොඳ කෙනෙක් ඔබට සමීපයට එනවා. ඔබට උගත් කෙනෙක් ලැබෙනවා. හැබැයි ඔබ යහපත් ගුණ ධර්ම රකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ චරිතය රැක ගන්න කෙනෙක් බවට පත් වෙනවා. කාම ආසාවන් වල පැරෙන කෙනෙක් බවට පෙන්නේ නැහැ. ඒ නිසා ඔබ විවාහයේදී එවැනි අධික කාම ආසා තියෙන කෙනෙක් විවාහ වීම සුදුසු නැහැ. එහෙම වුණත් වසර ගාණක් යන්නේ වසර 5ක් 6ක් යනකොට ජීවිතය විරසකයි නිරසකයි ගැටලු සහගතයි. ඒ නිසා ඒ ගැන දෙසරයක් හිතන විවාහයේදී හොඳට හඳහන බලලා ගුරු 7 නම් ඊටමත්ම සූක්ෂම විදිහට හඳහන බලලා විවාහ වෙන්නේ කියලා මම යෝජනා කරනවා. 8 නම් සතුරේ හදිසි වේදනාත්මක රෝග පීඩා අවසාන කාලේ පොඩ්ඩක් නරකයි. ඒ නිසා බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ ආයු සංස්කාරය වෙන්නේ ලෙඩ රෝගකින් ඊටම පරිස්සම් විය යුතුමයි. ඒ නිසා තමයි ටිකක් වේදනාකාරී අවසානයක් උරුමකම් කියනවා. ඒ නිසා ඒක ගැන දැනගන්න ඕනේ. 9 වෙනි නම් සතුරු වීම හුනරකයි. පින තියෙනවා. පින උඩට ගන්නෙ නැහැ. පින් පෙත් කරන්න කැමති නැහැ. පින් දහමට යොමු වෙන්න කැමති නැහැ. ඒ පිළිබඳව හැමතිස්සම ගැටලුයි. උන්ට ප්‍රශ්නයි. මේවා කරන්න ඕනද? මේවා වැඩක් වෙනද කරාම අන්න ඒ වගේ සිතුවිලි පහල කරනවා. එතකොට ඒ තැනින්ොත් එකතු වෙන්නේ අකුසල්. ඒ නිසා ඒ වගේ අය මතක තියාගන්න කුසලයේ ඉහළෙන්න. ඒ වගේ සීලය, දාන සීල භාවනාවල යෙදෙන්න උත්සාහ ගන්න ඕන. හැබැයි ඒවට කිට්ටු කරන්න අමාරුයි. නමුත් උත්සාහ ගන්න මේ අඩුව මගේ හඳහනේ තියෙනවා. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා සිතුවිලි පහල කරගෙන යහපත් වූ ජීවිතයක් ගත ගන්න ඔබත් ආගම දහම අනුව සිත යොමු කරන්න කියලා මම ඉල්ලනවා. 10 වෙනි නම් මිත්‍ර වීම හරිම හොඳයි. හොඳ රැකියාවල් ලැබෙනවා. සාර්ථක වූ රැකියාවල් ලැබෙනවා. සතුටින් ඉන්න පුළුවන් රැකියාවල් ලැබෙනවා.
ඒ නිසා රැකියාවේ බලාපොරොත්තු වෙනා වූ සාර්ථක ස්වභාවය ඇතිවීමෙන් ඔබ හිතන ආකාරයේ නිසල සැහැල්ලු මානසික පීඩාවකින් තොරව හොඳ රැකියාවක් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ තුලින් ජීවිතය දියුණු කර ගැනීමේ හැකියාව සහ උසස් වීම ලැබිලා ඉහළ තනතුරක පුටුවක වාඩීමේ හැකියාව ඔබ සතු වෙනවා. එසා ඒක මතක තියාගන්න ඕනේ. 11 වෙනි නම් හරිම හොඳයි. අන්න මේ ග්‍රහමාරු වෙන්නේ දෙතන්ට මූල ත්‍රිකෝණයි. ඔවුන්ගේ ආර්ථික අතින් දියුණු වෙන අය ඒ කිසි දවසක බය වෙන්න එපා. ඔබගේ ආර්ථික මාර්ග ජීවිත අවසානයේ හොඳට ගමන් ගන්න පුළුවන් අය. 12 නම් නීචයි. නීච වීම නරක නැහැ. නමුත් ඔබ හොඳ සිතුවිලි ඇතුව ජීවත් වෙන්න. ගුණ ධර්ම රකින්න. මොකද ඔබ හොඳින් හෝ නරකින් සාලිනම් හොයන දක්ෂය බවට පත් වෙන. හැබැයි ඒවා ඔබ ළඟ රැඳෙන්නේ නැහැ. ඔබගේ අතින් එක වැය වෙලා විනාශ වෙලා යනවා. නමුත් ඔබ නීතියේ රැඳෙන කරදර පවා විඳින්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕන. බ්‍රහස්පති 12 ඉන්න අය හරියම්බ කරන්නේ හොඳකින් නන්නේ. ඒක පරිස්සම් වෙන්න. ඒ තුලිනුත් කරදර ඇතිවීමට හේතු වෙනවා. නැත්නම් ඔබ කරන්නේ යහපත් දෙයක් වුණත් පිට ඇයට නරක දෙයක් වගේ ඒවෙන් හතුරු කරදර ඇති විය හැකි. පරිස්සමෙන් කටයුතු කරන කුඹලක්න හිමියනි. මීන ලග්නය හිමි ඔබට බ්‍රහස්පතිගේ මාරුව පිළිබඳව දැන් අපි කතා කරන්න සූදානම් වෙමු. ඔබ මීන ලග්න හිමියන්ට නම් හරිම සතුටු වෙන්න ඕනේ මෙන්න මේ ආයෝගය. මොකද හේතුව? මේ බ්‍රහස්පති කියන්නේ තමන්ගේ ලග්නාධිපතිය හැටියට සඳහන් වෙනවනේ. ලග්නාධිපතියා ඉන්නේ රැකියා ස්ථානයේ 10 වෙනි කොටුවට. එහෙනම් රැකියා අවස්ථාවල් ලැබෙනවා. රැකියාවල දියුණුව ලැබෙනවා. රැකියා වැඩි දියුණු වෙනවා. රැකියාවක් නැතුව හිටියනම් උන අලුතෙන් රැකියාවක් කරන්න ලැබෙනවා. කියන රැකියාව, තියෙන රැකියාව සාර්ථක කරගන්න පුළුවන් අවස්ථාවටපත් වෙනවා. අන්න එහෙමනම් මේක හොඳම ග්‍රහමාරුවක් හැටියට මීන ලග්න හිමි ඔබ සතුටු වෙන්න ඕනේ. ඔබ ගොවිතැන්පත් කරත් ඒක රැකියාවක්. ඒකෙන් සාර්ථකත්ව වෙනවා. ඔබ කරන ඕනෑම රැකියාවෙන් සාර්ථක වීමේ හැකියාව මේ අවස්ථාවේ උදා වෙනවා කියලායි මේ මාස 6 හරිම හොඳයි. ඔබට යම්සේ වගාවක් පටන් ගත්තත් ඔබට ඒකේ ප්‍රතිඵල ලැබෙනවමයි. ඒ නිසා හුඟක් හොඳ කාලයක් බවයි පෙනී යන්නේ. ඒ නිසා 10 වෙනි රාශිය තමයි බ්‍රහස්පති එවත් ගුරු පැමිණෙන්නේ. එහෙමනම් මේ අවස්ථාවේදී මීන ලග්න හිමියනි කේන්ද්‍ර අතර ගන්න බලන්න මේ බ්‍රහස්පති මොන කොටුවේද මගේ ඉන්නේ කියලා. කොටු 12ක් තියෙනවනේ. අපි බලමු දැන් මේ කොටු 12 මෙන්න මේ මම කියන කොටුවක හිටියොත් මේ බ්‍රහස්පතිගේ ගමනත් ජීවිතයේ බ්‍රහස්පති මුළු ජීවිත කාලේ බ්‍රහස්පති ඔබට හොඳයි කියලායි සඳහන් කරන්නේ. මතක තියාගන්න. පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, පස්වෙනි කොටුව, 6 වෙනි කොටුව, 9 වෙනි කොටුව, 10 වෙනි කොටුව, 11 වෙනි කොටුව, 12 වෙනි කොටුව කියන තැන හිටියනම් බ්‍රහස්පති ග්‍රහයා අන්න මීන ලග්න හිමියනි මේ ග්‍රහ මාරුව පමණක් නෙමේ බ්‍රහස්පතිගේ දසාවක් ලැබුවත් බ්‍රහස්පති අන්තර් දසාවක් ලැබුවත් බ්‍රහස්පති විදසාවක් ලැබුවත් ඒ කාලේ ඔබට හොඳයි යහපත්. ඒ නිසා මතක තියාගන්න ඕනේ. දැන් අපි බ්‍රහස්පති උපතින් ඉන්නේ කොටුවෙන් කොටුව ඉන්නකොට යම් ප්‍රතිඵල ලබා දෙනවා. අපි බලමු මේ ප්‍රතිඵල කොහොමද කියලා. මේ ග්‍රහ මාරුව හොඳ බව දන්න ඕනේ දැන් ඔබට යහපත්. ඒ නිසා අපි බලමු ප්‍රතිඵල කොහොමද. මේ ග්‍රහ මාරුවේ ප්‍රතිඵල නෙමෙයි කියන්නේ උපතින් ග්‍රහ ඉන්න තැන හැටියට කියන ප්‍රතිඵල. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ ප්‍රතිඵලදායක තත්ත්වය ලැබෙන්නේ ඔබගේ පෙර පින නිසා. බලමු දැන් කේන්ද්‍ර අතරවල වම් පැත්තට ගෙනගෙන යන්න කොටු 12ක් තියෙනවා. පළවෙනි කොටුවේ ඉඳලා 12 වෙනි කොටුවට බ්‍රහස්පතියම කොහොමද ප්‍රතිඵල ලැබෙන්නේ බලමු. පළවෙනි කොටුවේ හිටියම ඉතාමත් හොඳ ස්වාක්ෂේෂයි. සියලු දෝෂ භංග වෙනවා. මාරක බාධක වලින් වැළකෙනවා. ජීවිතය අතිසාර්ථක කෙනෙක් බවට පත් වෙනවා. ඔබ මැදිවියේ සිට දියුණුව ලැබීමේ හැකියාව, වාසනාව සහ පින උදා වෙනවා. ගුණධර්ම පිරිකෙනෙක් බවට පත් වෙනවා. ජීවිතය ඉතාමත් හොඳයි. තමන් අන් අයට කරදරයක් නැතුව තමන්ගේ උත්සාහයෙන් දියුණු වීමේ හැකියාව, බුද්ධිමතෙක් බවට පත් වීමේ හැකියාව, අන් අයට උපදෙස් දීමේ හැකියාව ඔබ සතු වෙනවා. ඒ නිසා බොහොමත්ම ඉවසිලිවන්ත පුද්ගලයෙක් බවයි පෙනී යන්නේ. ඔවුන්ගේ ජීවිත සාර්ථකයි. ඒ නිසා මීන ලග්න හිමියනේ ලග්නයේ බ්‍රහස්පති නම් ඔබට මේ ග්‍රහ මාරුවන් මුළු ජීවිතයත් සාර්ථක වෙනවායි කියලායි සඳහන් කරන්න වෙන්නේ. දෙවෙනි කොටුවේ හිටිය මිත්‍රායි. ඕන් දෙවෙනි කොටුව කියන්නේ වාක් ශක්තිය, ඒ වගේම
තමන්ගේ මුව කමල විශේෂයෙන්ම තමන්ගේ ආර්ථික එකතු කිරීම සහ ධනය වර්ධනය කිරීම සහ බැංකු ගිණුම් අන්න තර වෙනවා. බැංකු ගිණුම් තර වෙනවා. තැන්පත් ධනය වැඩි වෙනවා. තමන්ට හොඳ ආර්ථිකයක් තියෙන කෙනෙක් බඩපත් වෙනවා. හදිසි ධනලාභය ලැබෙනවා. ඔවුන්ගේ වචන කාටවත් රිදවන්නේ නැහැ. ඔවුන්ගේ වචන හරීම තැන්පත් වචන, යහපත් වචන, ගුණවත් වචන. කවදාකවත් බාධි වචනයක් කියන්නේ නැහැ. ඒ නිසා ඔවුන් යහපත් විදිහට ජීවිතය ගෙනියන්නේ. මුණ දිහා බැලුවොත් මුව කමල ලස්සන අය. එයාලා හරිම හොඳයි. තැන්පත් සාන්තවත් මුව කමලකුත් හිමි වෙනවා. හොඳයි. එහෙමනම් තුන්වැනි රාශියේ නම් සතුරුයි. බ්‍රහස්පති සතුරුයි හොඳ නැහැනේ. එතෙන් සහෝදර සම මත ගැටුම් ඇති වෙනවා. Tamanට සතුටක් වෙන්න බෑ. ශාරීරික වශයෙන් ටිකක් මහත් වෙලා කැත මහතක් ඇති වෙනවා. ටික ලස්සනක් නැහැ. ඒ නිසා දොළන ඇඟ බඩපත් වෙනවා. යම්සි බ්‍රහස්පති දසාවක් එහෙම આવොත් Tamanට හරිම කරදරයි, බාධකයි. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ දසාවක් આવොත්. මේ ලග්න හිමින් ලග්නාධිපතිය වුණාට තුන්වැනි හිටියම ඒක හොඳ නෑනේ. ලග්නාධිපතිය සතුටු වීම ජීවිතේට ඊතර සතුටක් ගන්න බෑ, දෙවුම ගන්න බෑ. හරිය අපහසුවෙන් ජීවිතය ගත කරන්න වෙන්නේ. හොඳයි. අපි බලමු හතරවැන්නේ හිටියම. හතරවැන්නේ නම් අන්න ඒක සතුරුයි, මූඩයි. එහෙම වුණාම තමන්ගේ ගේ දොර පිළිබඳ ප්‍රශ්න, ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න, මානසික සහනය නැහැ, සතුට නැහැ. තමන් ගන්න උත්සාහයේ ප්‍රතිඵල නැහැ. හදන්න ගයක් ගත්තා. එහි මොකක් හරි අඩුවක් තියෙනවා. නැත්තම් ගැල්ලුවක් වෙනවා. තමන් හදපු ගේ එක්ක අනුන්ට දෙන්න වෙනවා. නැත්නම් විකුණලා යන්න වෙනවා. තමන්ට මතක තියාගන්න ඕනේ. තමන් ගයක් සැලසුම් කරොත් හොඳම දක්ෂ විදියට ඒ බලන්න ඕනේ, දක්ෂයෙකුට කියන බලවන්න ඕනේ. මේ ගේ නිවැරදිද කියලා. ඒ නිසා මේ වගේ බල්ලගේ හදන්න. නැතුවත් ඒගේ දෝෂ වලින් පිළිච්ච ගයක් පාක්පත් වෙනවා. ඔබ වචන කතා කරද්දී ඒ වගේම ඔබ කෙනෙක් සමග ගුණධර්ම වලින් ජීවත් වෙද්දී ඔබ වැරදිකරු බවට පත් වෙන නිසා පරිස්සමින් වැඩ කරන්න. ඒකයි ඔබට කියන්න තියෙන්නේ. අපි පස්වැන්නේ නම් මොකද වෙන්නේ? උච්චයි. තාමත් හොඳයි. ඔවුන්ගේ ජීවිතය අධ්‍යාපනය තුල අතිසාර්ථක වූ ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. ඔබ මතක තියාගන්න. ඔබගේ දරුවාගේ හෝ ඒවා බ්‍රහස්පති මීන ලග්න හිමියෙකුගේ පස්වැන්නේ නම් අවුරුදු 5 නැත්නම් 10 නැත්නම් අපි 15 වගේ 14 වගේ ලැබුණම් බ්‍රහස්පති අන්න අති සාර්ථක අධ්‍යාපන ලැබිලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඕන් ඉහළටම යන්න පුළුවන් ශක්තිය සහ වාසනාව තියෙනවා. ඒක පෙර පිනෙන් ලැබෙන දෙයක්. එහෙනම් මිලන්නේ පස්වැන්නේ බ්‍රහස්පතින් ඔබට ලස්සන ගුණ ධර්ම රකින්න දෙමාපියන්ට සමාජයට වැඩදායි පුත්රුවණක් ලැබෙනවා. පිරිමි දරුවෝ ටිකක් වැඩි කරනවා. නම් ඒ වගේ හැන දරුවෝත් ලැබෙනව නැත්තේ නැහැ. ලැබෙන දරුවෝ සමාජයට සහ රටට වැඩදායි ගුණදායි දරුවන් බවටපත් වෙනවා. එහෙමනම් පහේ ඉන්න බ්‍රහස්පති එනම් ගුරු මිලන්න හිමිනේ සතුටු වන්න ජීවිතයත් සාර්ථකයි. ජීවිතයේ සතුටක් ඔබට ලැබෙනවා. 6 වෙනි රාශියේ හිටිය මිත්‍රා ඕන්ට නරක නැහැ. සතුටු මර්ධනය වෙනවා. සතුරුන්ගේ කරදර නැහැ. ඉදිරි රෝග පීඩා හැදුනත් ඒක ඉක්මනින් සුව වෙනවා. ඒ වගේ කරදර බාධාවක් නැතුව Tamanට වටපිටාවෙන් Tamanට ප්‍රශ්නයක් නැහැ. නිදහසේ Tamanගේ ජීවිතය ගත කිරීමේ ශක්තිය සහ වාසනාව උදා වෙනවා. 7 වෙන්නේ නම් මේක හොඳ නැහැ. බාධක ස්ථාන සහ සතුරු ස්ථානනේ. එතකොට මොකද වෙන්නේ? අන්න විවාහයට බාධක ඇති කරන, විවාහයේ දෝෂ ඇති කරන, විවාහය කල් යනවා. විවාහය කරන්න ගිහින් ඉවලා ලොකු ප්‍රශ්න ඇති කරන. විවාහ වුණත් අවුරුදු 5ක් 10ක් යනකොට මේ විවාහය මහා ගිනි ජංජාලයක් වෙලා දුකින් දුකට පැමිණෙනවා. සතුටක් නැහැ. ඕන්ට කාම ආසාවක් නැහැ. ඕන්ට ඕනිම නැහැ. සමහර වෙලට මට ඕනේ නැහැ විවාහයක් කියලා හිතන අය. සමහර ඌව වැඩක් නැති දේවල් කියලා හිතන අය. ඒ වගේම තමයි ඒ ආසාවක් ඇති වෙලා විවාහ වුණත් තමන් අර කම්සප්ප සඳහා යන්නේ නැති නිසා ඔබ තෝරා ගන්න විවාහයට යන කෙනා කම්සප්ප අධික කෙනෙක් තෝරා ගැනීම විපතට හේතු වෙනවා. ඔබගෙන් සැප ලැබෙන්නේ නැතුණාට පස්සේ ඕනේ සැප සොයා වෙනත් මාර්ග උපයෝගී කර ගැනීමෙන් ඔබට චිත්ත පීඩා ඇති වෙලා තමන්ගේ ජීවිතය උසාවියකින් කෙලවර වෙන්න පුළුවන්. ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වෙන්න පුළුවන්. පරිස්සම් විය යුතුයි. 8 වෙන්නේ නම් බ්‍රහස්පති සතුරුයි. ඒකත් හොඳ නෑ. තමන්ගේ
ස්වාමියාට බිරිඳට ආදායම් මාර්ග හිරවීමක් ඇති වෙනවා. හරි අමාරුයි. උන්ට අවසාන කාලෙත් බොහෝමත් නරකයි. ජීවිතේ හරිම කල්පනාවෙන් යන්න ඕනේ. උන්ට අවසාන භාග්‍ය නිදුක් නිරෝගී සුවය සාන්තිය පොඩක් අඩුයි. වාත වේදනාවලින් පිරිච්ච බොහෝම අමාරුවෙන් ජීවිතේ ගත කරන්න සිදු වෙනවායි කියලායි සඳහන් කරන්න වෙන්නේ. නවවැන්නේ නම් හරිම හොඳයි. මොකද මිත්‍රයි පෙර මහා පින් කරපු අය ලග්නාධිපතියා නවවැන්නේ ඉන්නවා කියන්නේ ඕන් සසරේ මහා කුසල සම්භාරයක් එක්ක මෙලව බිහිවෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් මොකද පින් තියෙනවා නම් හැමදේම සාර්ථක වෙනවා. තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙන ඉලක්කය කරා යොමු වීම හැකියාව ලැබෙනවා. ඔබ කුඩා කාලේ බ්‍රහස්පති ලැබුවොත් අධ්‍යාපනය ලැබෙනවා. ඔබට මධ්‍යම වශයෙන් බ්‍රහස්පති ලැබුවොත් ඉහළටම දියුණු වීමේ හැකියාව ලබා දෙනවා. සමහර වෙලාවට තමන් අවුරුදු 35න් 40න් බ්‍රහස්පති ලැබුවොත් නම් ඒ තාමත්ම ඉහළටම යන්න හැකියාව ලැබෙනවා. තමන්ට ඒකාන්ත වශයෙන්ම ජීවිතයේ සැඬ සමය ඉතාම සතුටින් ගත කිරීමේ හැකියාව ලැබෙනවාමයි තමයි. හොඳයි. එහෙමනම් 10 වැන්නේ බ්‍රහස්පති ඉන්න අයට සහ මේ වෙලාවේ 10 ආවේ රැකියාවේ උසස්වීම දියුණු වීම සිතේ සතුට වෙන ආකාරයේ රැකියාවක් කිරීමේ හැකියාව සහ රැකියාව සුලින්ම ජීවිතය ජය ගැනීම සහ ජීවිතය අවසානය දක්වාම රැකියාවෙන් Tamanට ලැබෙන ආදායම් මාර්ග හොඳටම තියෙනවා. ඔය පෙන්ෂන් එක ලැබෙන අය කියලා කියන්නේ අන්න ඒ වගේ අයට හරිම හොඳයි. ඒ නිසා එයාට හොඳයි. 11 වෙනි කොටුවට මීන ලග්න හිමියන්ගේ බ්‍රහස්පති පැමිණීම නීචයි. නීච වීම නරක නැහැ. බ්‍රහස්පති නීච වීම ලග්නාධිපති නීච වීම නරක නැහැ. නමුත් ඔවුන්ගේ පැවැත්ම පිළිබඳව ටිකක් කල්පනාවෙන් පවතින්න ඕනේ. මොකද ඔවුන් හොඳින් හෝ නරකින් ආර්ථිකය සොයන්න යන අයනේ කොහොම හරි දිනු වෙනවා. ඔවුන් කොහොම හරි කියන එක තේරෙනවනේ. හොඳ පැත්තෙන් හරි නරක පැත්තෙන් හරි ආදායම් මාර්ග හදාගෙන ජීවිතය ජය ගන්න බලන හැබැයි බ්‍රහස්පති දසාවක් එහෙම ලැබුවොත් ඔය මැදි වියේ පමිනෙව ඔය කෙසේ හෝ ඉහළට යනවා. ආර්ථික අතින් දියුණුව ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. හැබැයි ඒවා සාර්ථක වූ ධාර්මික ධනය බවට පත් කරගන්නේ කියලා මම ඔබට මතක් කර සිටිනවා. ඒක තමයි පින් පිරෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ. 11 වෙනි කොටුවේ හැදීම තමයි ඉන්නේ. තාප්ඥාන නැති කරන්නේ 12 වෙනි කොටුවේ නම් සමඵලදායකයි. ඕන්ට අවසානයේ බොහොම සතුටින් ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ වයෝවෘද්ධ වෙද්දී ඔබට නිදහසේ පින්දහම් කරමින් සතුටින් ජීවිතය අවසන් කිරීමත් ඊළඟ භවයත් යහපත් වෙනවායි කියලායි සඳහන් කරන්න වෙන්නේ. ඒ නිසා ඔබට මේ ග්‍රහ මාරුන් තුල යහපත් ලෙස ගත කිරීමේ හැකියාව ලැබෙනවායි කියලායි සඳහන් කරන්න සිදු වෙන්නේ. එහෙනම් මීන ලග්න හිමියන්ටයි ඒ සියලු තොරතුරු ප්‍රකාශ කරන්න ලැබුවේ. හොඳයි. දැන් මම බ්‍රහස්පතිගේ ගමන් මග මේ ආකාරයෙන් සඳහන් කරාදී ලග්නින් ලග්න සඳහන් කරාදී ඔබට අසා ගන්න පුළුවන් වුණාseම ඔබට මම ඉල්ලීමකුත් කරනවා. මොකද මෙවැනි වීඩියෝ තව තවත් නරඹන්න ඕන නම් මගේ මෙම වීඩියෝවන් බලලා අවසානයේ subscribe කරලා bell එක click කරන්න ඕනේ. ඒ වගේම ඔබට මේක පින්කමක් බවට පත් කරගන්න නම් තවත් සමාජයේ මිනිසුන්ට මේවා අහන්න දකින්න සලස්වන්න. ඒකට කරන්න ඕනේ share කරන්න ඕනේ. එහෙමනම් අන්න ඒකත් මම ඉල්ලා සිටිනවා. ඒ නිසා මේ බ්‍රහස්පතිගේ මාරුව තුලින් ඔබගේ ජීවිතයට වෙන්නා වූ බාධා කරදර දුරු වීම සඳහා ඒ වගේම බ්‍රහස්පතිගේ තියෙන බාධාවන් නැති කිරීම සඳහා ඔබ කල යුත්තේ බ්‍රහස්පති පුණ්‍ය ස්ථාන වලට තමයි ආගමික ස්ථාන වලට තමයි බලය ලබා දෙන්නේ. පූජනීය ස්ථාන වලට සහ පින් රැස් කිරීම සඳහා තමයි බලය ලබා දෙන්නේ. එහෙමනම් මෙන්න මේ කියන බ්‍රහස්පති දුර්වල වීම නැති වෙන්නා වූ අකුසල් බලය යටපත් කරන නම් ඔබ යන්න පන්සලට ඔබගේ ආගමික ස්ථානට ගිහිල්ලා අන්න පිළිසකර කිරීමට උදව් කරන්න. ඔබට හැකි ආකාරයට ඒ උණු පින්තාලු කරන්න. ඒ වගේම කැසිකිලි වැසිකිලි හදන්න. ඒ වගේම ආගමික ස්ථානට පුද පඬු පූජා කරන්න. ඒවා හැකි ආකාරයට ඔබට සල්ලි නැති කෙනෙක් නම් යන්න හවසට ගිහිල්ලා බෝධි අමදින්න, පිහිදන්න, පන්සල අතුපතු ගන්න.
පුළුවන් තරම් උදව්පකාර කරොත් අන්න බ්‍රහස්පතිගේ දුර්වල වීමේ අකුසලය නැති කරලා කුසල් බලය වැඩි කරලා ඔබට පුළුවන් ඒකෙන් සහනය ලබා ගන්න. එහෙමනම් මේ බ්‍රහස්පති මාර්ග සමග එකතු වුණු සියලු දෙනාටම අසා සිටි ඔබ සැමටත් මම ස්තුතිවන්ත වෙනවා. නැවතත් මා සමග මෙවන් යහපත් වූ සවිස්තරාත්මක වීඩියෝ තුලින් ඔබ හමුවට පැමිණෙන තෙක් ඔබට අසා සිටි සැමට සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.